අයිබෝන් අපේ රටේ අච්චු අකුරුවලට තියෙන්නේ පුදුමාකාර සත්‍යවාදී බලයක්. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. මුද්‍රණද්වාරයෙන් නිකුත් වෙච්ච ප්‍රකාශනවල පවතින්නේ පරම සත්‍යයයි සිතන තරමට අපේ රටේ මුද්‍රිත අකුරුවලට ලැබුණු වටිනාකම නිසාම පුවත්පත් පිළිබඳව රටේ විවිධ තැන්වල කතාබහ ඇති වෙලා තිබෙනවා. ඉතින් ලංකාවේ වර්තමානයේ පුවත්පත් කලාව, ඒ වගේම අතීත පුවත්පත් කලාව, ඒ වගේම ලෝකයේ පුවත්පත් කලාව සහ ලෝක පුවත්පත් ඉතිහාසය පුවත්පත පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට පුවත්පත සාහිත්‍යයක් විදියට වටහා ගන්නට අවශ්‍ය කරන පසුබිම සැකසීමයි අද ලිවිසැරි ප්‍රේමය වැඩසටහනේ අරමුණ බවට පත්වන්නේ. ඒ සඳහා පුවත්පත සහ පුවත්පත් ඉතිහාසය හා සබැඳි කාරණා වගේම පුවත්පතේ ගමන් මඟ දිශානතිය පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන් විද්වතුන් තිදෙනෙක් සමග අපි බලාපොරොත්තු වෙනවා මේ කාලය ගත කරන්න. ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා නීතිඥ කොග්ගල වෙල්ලාල මහත්මයා අයිබෝන් කියලා. තුමන් පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් විදියට, ඒ වගේම පුවත්පතත් එක්ක බැඳුණු චරිතයක් විදියට මේ මාතෘකාව පෝෂණය කරන්නට බොහෝ කාරණා එකතු කරා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහත්මයා, එතුමන් පුවත්පතත් එක්ක මාධ්‍යකරණයත් එක්ක බැඳී ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ දැනුම සහ ඒ අත්දැකීම මේ මාතෘකාව පෝෂණය කරන්නට බොහෝ දේවල් එකතු කරාවි. ආයුබෝවන්. ගාමිණී සුමනසේකර මහත්මයා, එතුමත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයට සබැඳි විවිධ තනතුරු දරමින්, විවිධ තැන්වල සැරිසරමින් මේ පිළිබඳව පුළුල් දැනුමක් ඒක රාශී කරගත් කෙනෙක්. ඔබතුමාටත් ආයුබෝවන්. මම කැමති නීතිඥ කොග්ගල වෙල්ලාල මහතාගෙන්ම මේ සාකච්ඡාව පටන් ගන්න. දැන් චීනයට ගොඩක් දෙනෙක් යනවා ලෝක පුවත්පත් ඉතිහාසය පිළිබඳව හොයා බලන්න. ක්‍රිස්තු පූර්ව 600 විතර ඔය Han රාජවංශය ගැන කතා කරනවා. එතකොට ගොඩක් වෙලාවට මේ සමහරු ඒ විශ්වාසයෙන් බැහැර වෙලා ක්‍රිස්තු පූර්ව 59 දී විතර ජුලියස් සීසර්ගේ කාලේ පළ කරපු පුවත්පතක් ගැන කතා කරනවා. මෙහෙම ගත්තයින් පස්සේ මේ පුවත්පත කියලා අපි කතා කරන මාතෘකාවට කොහොමද මේ විශ්වයේ පදනම හැදෙන්නේ? ඔතන මං හිතන්නේ ආරම්භක සංඥාව විදිහට තියාගත්තොත් අපිට එතනින් මෙහාට පැමිණෙන්න ලේසියි. ප්‍රථමයෙන්ම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ වෙම නාලිකාවට සහ වැඩසටහන සම්පාදකවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ප්‍රබල බුද්ධිමතුන් දෙදෙනෙකු සමග සාකච්ඡාවට සහභාගී වෙන්න ලැබී වාසනාත්මකට ලැබිලා තියෙනවා. ඒකටත් මම සතුටු වෙනවා. ප්‍රථම මතු කළ ප්‍රශ්නේ වෙන්නේ ඇත්තටම මේ ආරම්භය සහ ඉතිහාසය පිළිබඳ කරුණු. මට කියන්න වෙන්නේ පළමුවෙන්ම චීනය තමයි මතක් කර ආකාරයටම කඩදාසි සොයාගත්තේ මුලින්ම. ඒ කඩදාසිත් එක්ක තමයි මුද්‍රණය ආවේ. මුද්‍රණයේ අන්තය සොයාගත්ත ඊට පස්සේ ඒකත් චීනයට තමයි ගෞරවය හිමි වෙන්නේ. නිසා චීනයෙන් තමයි ආරම්භය ඇත්තටම ආරම්භුනේ මේ මුද්‍රණ කලාව. ඒ මුද්‍රණ කලාවත් එක්කම ඒකේ පරිණාමය සිද්ධ වුණා. චීනයේ නොයෙකුත් විදිහේ කාව්‍ය ග්‍රන්ථ මුද්‍රණය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම චීනයට ආවෙනික අක්ෂර රටාවක් තියෙනවා. ඒ අක්ෂර වලින් කියවන රූපත් එක්ක තමයි කියවීමට මිනිස්සු කඩදාසි වල තියෙන දේවල් කියවන්න පටන් ගත්තා. ඒ කඩදාසියේ පිටි වල අලවල තිබුණා. පවුරු වල අලවල තිබුණා. ඒව ජනතාව කියවන්න පටන් ගත්තා. මේක තමයි ඉතිහාසයේ චීන පැත්ත. හැබැයි යුරෝපයේ මීට වඩා වෙනස් වෙනවා මේක. යුරෝපයේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ 1600 පමණ. ඊටත් පෙර 1535 පටන් ගත්ත ලේඛනය කලාවක මුද්‍රණය අච්චු කන්තෝරකින් ගාන ප්‍රකාශනයක්. ඒක ආරම්භ වෙන්නේ අධිකරණ කටයුතු වලින්. අධිකරණයේ වාර්තාත් වන්න අවශ්‍ය වන නඩු වාර්තාතිය. ඒ නඩු වාර්තා තැබීම තමයි මුලින්ම ප්‍රකාශනයක් හැටියට එන්නේ. මේ ප්‍රකාශනය තමයි ජර්නල් හැටියට ආවේ. ජර්නලේ තමයි ලෝකෙටම ගියේ. ඒක තමයි පැතිරලා ගියේ. ජර්නල් කියන වචනේ. ඒක අධිකරණ වාර්තාත් වා ගැනීම තමයි පටන් ගත්තේ. මේක තමයි ලේඛනයේ හැටියට මුලින්ම ආරම්භ වුණේ. ඊට පසු කාලේන 1600 විතර කාලයේදී ජර්මනිය පටන් ගත්තා. වර්තමානයේ පවතින පුවත්පත් වලට වඩා වෙනස් වූ හැබැයි ඒක මුද්‍රණ කඩදාසිය මුද්‍රණය කරන දෙයක්. ඊට පෙර අපේ බැලුවොත් පැපිටස් පත්වල
ප්‍රටිටයිස් ගංගාන්නේ මේ පැපිටස් පත්‍රවල ලියලා පූරවල අලවල බිත්තිවල අලවල ඒ මහ ජනතාව කියන ස්වභාවයක් තිබුණා. ඒක තමයි සත්‍ය. ආරම්භයේදී මේක අපිට කියන්න පුළුවන්කම තියෙනවා. පැපිටස් පත්‍ර තමයි ලේඛන කලාවක් හැටියට ආවේ. ඒ ලේඛන කලාව තුළ මුලින්ම සිදු කරේ ලියන ලද දේ තවත් කෙනෙකුට සංනිවේදනය කිරීම තමයි කරේ. මේ පුවත්පත් කලාවෙන් සිද්ධ වෙන්නේ ඇත්තම සංනිවේදනයක්. ඒ සංනිවේදනය පැපිටස් පත්‍ර වලින් සිදු කළා. පණිවුඩයක් දුන්නා. ඒක ඇත්තටම අද තියෙන වර්තමානයේ ගැළපෙන ආකාරයට අපිට මේ මුහුණු පොත්වල Facebook එකේ තියෙන විදිහටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමටත් පැපිටස් පත්‍ර වලට පුළුවන්කම දුණා. බිත්තියේ අලවල තියෙන පැපිටස් පත්‍රය යටින් තමන්ගේ අදහස ලියන ස්වභාවය තිබුණා. මම මේ පුවත්පත් වලට එනකොට ඇත්තටම වැදගත්ම සන්ධිස්ථානයක් හැටියට අපිට දකින්න පුළුවන් ගන්නේ බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ එකම 1600 කාලේ තමයි මේ පුවත්පත් හා සමාන ප්‍රකාශන එළදරව් වෙන්නේ. ඊට පස්සේ හෝලන්ඩ් කියන රටේ පටන් ගත්තා. ජර්මනියේ 1969 1608 හොලන්ඩ් වල පටන් ගත්තා. මේ ඇත්තටම ලංකාවේ අද පවතින පුවත්පතක් හා සමාන වන පුවත්පතක් දකින්න පුළුවන්කම ලැබුණේ 1650 දී එයින් කොමන්ඩේ සේතුන් කියන පුවත්පත. ඒක තමයි අද පවතින පුවත්පතක් හා සමාන පුවත්පතක් මුද්‍රණය වුණේ. ඒක තමයි කියවන්න පටන් ගත්ත මිනිස්සු. ඊට පස්සේ ලෝකෙට මේක පැතිරී ගිය හැම රටකම වගේ මේක පැතිරීම ව්‍යාප්තිය කියන එක ජනතාවට සාක්ෂර භාවයත් එක්ක ඇති වෙන එකක්. ජනතාව කියවීමේ හැකියාව තියෙනවා නම් ඉගෙන ගන්න අකුරු ඒ මුද්‍රණය වෙන දේවල් කියවන්න පුළුවන් කරනවා. නිසා පුවත්පත් කලාව සංවර්ධනය වෙන්නේ සාක්ෂර භාවයත් එක්ක. මේක වෙන් කරන්න බැරි දෙයක්. භාෂා ඥානයත් එක්ක තමයි පුවත්පත් කලාව වර්ධනය වෙන්නේ. එතකොට මේක පාලනය කිරීම සඳහා සමර්ධනය කිරීම සඳහා නොයෙකුත් උත්සාහයන් තුණා. රජවරුන්ට විරුද්ධව යම් කිසි ප්‍රකාශනයක් කරනවා ඒකට විරුද්ධ වුණා. පසු කාලීනව ආගමික නායකයෝ ආගමට විරුද්ධ කරන ප්‍රකාශන වලට විරුද්ධ වෙන්න පටන් ගත්තා. තහනම් කරා, දඬුවම් දුන්නා. 1535 දී මට හොඳට මතකයි රජින විසින් රජයට විරුද්ධ කරන ප්‍රකාශන වල කතෘවරුන් එල්ලා මරණ තීරණය කරා. ඒක ප්‍රතිපත්තියක් හැටියට එංගලන්තයේ තිබුණා පවුන්ඩ් 10000 දඩ අවුරුදු 10ක් සිරගත කිරීම හෝ මරණ නිදඬුවම. ඔය තුනම දනුවක් හැටියට තුන කතෘවරුන්ට තමයි ඒක බලපෑවේ. ඒ නිසා පුවත්පත් කලාව වර්ධනය වෙනකොට ඉතිහාසයත් එක්ක දඬුවම් ක්‍රමයකුත් ආවා. ඒ දඬුවම් ක්‍රමය කියන එක ආවේ පුවත්පත වැරදියට කටයුතු කරා කියන එක මත. හැබැයි කතෘවරුන් ඊටම සත්භාවයෙන් කටයුතු කරා වුණත් යම්කිසි ආයතනයකටකින් පහරක් වැදීම තියෙනවා. විශේෂ ආගමික ආයතන වලට රජපෞලට වේදනාවක් ඇති වෙනවා නම් ඒකට විරුද්ධව දඬුවම් දෙන්න තියෙනවා. ඒ නිසා එහෙම පැවතුණා වුණත් මහ ජනතාව පොරකකා පුවත්පත් බලන්න පටන් ගත්තා. කියවන්න පටන් ගත්තා. පත්තර පටන් ගැනීමේදී කලේ තාප්පුල අලවන එක තමයි. ඒ අලවල තියෙන පත්තර කියවන්න ජනතාව කැමති වුණා. ඒ ප්‍රවෘත්තියන් බලන්න පුරුදු වුණා. ඒ බලන ප්‍රවෘත්තියෙන් දැනුමක් ලබා ගත්තා. මේ දැනුම් සම්භාරයක් ඇටියට තමයි පුවත්පත ආවේ. ඒක පසු කාලේ වෙනකොට පුවත්පත විශ්ව කෝෂයක් බවට පත් වෙලා ජනතාව අතර ලෝකෙන් ප්‍රවෘත්ති පුවත්පතින් දැනගන්න පුළුවන් කළා. ඒක තමයි වර්ධනය වීම ඉතිහාසය. මේ පුවත්පත් කලාව නිර්මාණෘවරු හිතුවේ නැහැ මෙතරම් ප්‍රබල ශක්තියක් පුවත්පතකට තියෙනවා කියලා. විශේෂයෙන්ම ආගම් විවේචනය කිරීම තමයි මේ ගැටලුව මතුවන්නේ. ආගම් විවේචනය කිරීමට ආගමට දෙවියන් වහන්සේට විරුද්ධව ලියන්න පටන් ගත්තා. ඒකත් එක්ක තමයි ගැටලුව ඇති වෙන්න පටන් ගත්තේ යුරෝපීය රටවල් වල. කුර්සි යුද්ධ ඇති වෙන්නත් ඒක බලපෑවා. විශේෂයෙන් ආගමික පදනමත් එක්ක ඇතුණු ගැටුම් හේතු කරගෙන පුවත්පත් කලාවට තහනම් නියෝග දෙන්න පටන් ගත්තා, දඬුවම් දෙන්න පටන් ගත්තා. ඒ සමගම සිදු වූ දේ තමයි මේ ජනප්‍රිය වෙන්නත් පටන් ගත්තා. මිනිසුන් තොරතුරු හොයාගෙන ගියා. විශ්ව කෝෂ බවට පත් වුණා පුවත්පත්. ඇත්තටම පුවත්පතකින් ලබා ගන්නා දැනුම වෙනත් මාර්ගයක් තිබුණේ නැහැ දැනගන්න ඒ කාලේ අතීතයේදී. ගුවන්විදුලි තිබුණේ නැහැ, රූපවාහිනී තිබුණේ නැහැ. ඒ කාලේ තොරතුරු ලබා ගැනීම එක මාධ්‍ය පවත්වන පුවත්පත ඒ නිසා දැඩි ඉල්ලුමක් තිබුණා. ඒ නිසා හොඳ වෙළඳ පොලක් පුවත්පතට ආරම්භ වුණා. ඒ වෙළඳ පොළ සොයාගෙන ගිය මිනිස්සු පුවත්පත් මිලදී ගන්න පටන් ගත්තා. ඒ මිලදී ගැනීමම තමයි පුවත්පත් වලට ආදායම් මාර්ගයට පත් වුණේ. ඒ නිසා පුවත්පත් හිමිකරුවන් පොහොසතුන් බවට පත් වුණා. අද ඉන්දියාවේ ඉන්න ලොකුම පොහොසත්තු, ලෝකේ ඉන්න ලොකුම පොහොසත්තු මාධ්‍ය අයිතිකාරු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳයි. ඇත්තටම මේ සායිලුන් පැපිරස් පත්‍රයෙන් මෙහාට කඩදාසිය
හොයාගත්ත චීන ජාතිකය බවට පත්වනයින් පස්සේ චීනයටම පුළුවන්කම ලැබෙනවා මේ මුද්‍රණ ශිල්පය මුද්‍රණ තාක්ෂණය හොයාගන්න. ඊට පස්සේ ජර්මනයේ ජොහන්ස් ගුටන්බර්ග් මහත්තයා විසින් මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තයින් පස්සේ මේක පෙරලිකාර විදිහට වෙනස් වුණා. දැන් මේ කතාවේ ලෝක ස්වභාවය තමයි අපිට වෙල්ලාල මහත්තයා පැහැදිලි කරේ. එතකොට මේක අරගෙන අපි ලංකාවට එනවා නම් ගාමිණී සුමනසේකර මහත්මයා දැන් අපිට කොහෙන්ද පටන් ගන්න පුළුවන්? අපිට මේ ආරම්භයක් විදිහට සිලෝන් ගැසට් එකෙන් පටන් ගන්නවද? එහෙම නැත්නම් ලංකා ලෝකෙන් පටන් ගන්නවද? මේ එක එක්කෙනාගේ මතිමතාන්තර වෙනස්. හේතුව පුවත්පත කියලා කියන කාරණයට අපි හදාගන්න සීමා මායිම් අනුව අපි දෙන අර්ථකථනය අනුව ආරම්භය පිළිබඳව තීරණ තීන්දුව ගන්න පුළුවන්. ඔබතුමාගේ කියවීමට අනුව අපි ලංකාවට ආරම්භය දෙන්නේ කොහොමද? මම හිතන්නේ වජිර ලංකාවේ දැන් පුවත්පත් වල මෑත ඉතිහාසය ගත්තොත් ලංකා ලෝකය. දැන් ඊටත් ඉස්සර ලංකාවේ පුවත්පත් තිබිලා තිබෙනවා. ඔය අඛණ්ඩව ගහන පුවත්පත් සම්ප්‍රදායක් පටන් ගන්න කලින් ලංකාවේ මාසිකව නැත්තම් වෙනත් ගල් යන්ත්‍රය වගේ මොකද ගල්ලච්චුව කියලා එකට කියන්නේ නේද? ගල්ලච්චුව. ඒක ගහපු ප්‍රකාශන එහෙම තිබිලා තියෙනවා. හැබැයි අර අපේ සභාපතිතුමා කිව්වා වගේම මේ වෙලාලා මම පරණ විද්‍යා සභාපතිතුමා කියවෙන්නේ මේ එතුමා කියපු විදිහට පුවත්පත කොහොම හරි මේ මහජන අවශ්‍යතාවය. ඒ කියන්නේ මිනිස්සුන්ට සංවේදනය කරගන්නට තමන්ගේ පණිවිඩය දෙන්න. නේ ඔවුන් අතර. දැන් මම පුවත්පතට සම්බන්ධ වෙන්නේ ලංකාවේ අකුරු අතින් අමුණන කාලේ. ඒතර මම පුවත්පතෙන් සමුගන්නකොට මම වැඩ කර පුවත්පතෙන් ඒ තාක්ෂණයේ උපරිම තලයට ඇවිල්ලා තිබුණා. මට මතක් වෙන්නේ මම ලේක් හවුස් ආයතනයේ ඉස්සෙල්ලාම ගිහිල්ලා අකුරවන ගේක ඇතුලේ යනකොටම ලොකුට ගහලා තිබුණා අර රැකදුන් බඩවියත කෝදන් ඇඟිලි මගේ අත. ඒ කියන්නේ මේ අර මැෂින් වලට ඇඟිලි කැපෙනවා. ඒ තරම් අපිට තාක්ෂණ පහසුකම් තිබුණේ නැහැ ඒ කාලේ. ඉතින් ඒතකොට එතනින් දැන් ලේක් හවුස් ආයතනය පටන් ගන්නකොට ඩී.ආර්. විජේවර්ධන මහත්මයා. මොකද ලේක් හවුස් එකේ ඩී.ආර්. විජේවර්ධන යුගය පිළිබඳව අපි බොහෝ දේ කරුණු දැනගන්නේ මාටින් නිකුල්සිංහ මහතාගේ උපන්දාසිට කෘතිය. උපන්දාසිට කෘතිය තමයි ඔහු කියන්නේ ලංකාවේ පුවත්පත් ඉතිහාසයක් තියෙනවා. සහ ඔහු මේ පුහුණු නිලධාරීන් පත් කරන ලේක් හවුස් ආයතනයේ පටන් ගත්ත හැටි, ලේක් හවුස් ආයතනයේ මැෂින් අතුපු හැටි, ලේක් හවුස් ආයතනයේ කතුරු මණ්ඩලවල පත් කරගත්ත හැටිනේ. අපේ රටේ හිටින්නේ සියලුම විද්වතුන් ඔබකවාගේ මුලින්ම අපි මම හිතන්නේ සාකච්ඡාවට පෙරින් සඳහන් වුණා මේ පුවත්පත ඇත්තටම සාහිත්‍ය ව්‍යාපාරයක් විදිහට තමයි ආරම්භ වෙලා තිබුණේ. දැන් ඔය ඉස්සර තිබුණ ලටපට කියන මේවා එහෙම නැත්නම් කවට සංග්‍රහය ඒ වගේ නොඑක් ලංකා ලෝකයේ ඊටත් එහා ගියම තමයි ඔය වගේ සිරිබර සගරාව ඔය හැම එකක්ම පටන් ගන්න තියෙන්නේ සාහිත්‍යයට බරව. සහ ඒවා තිබිලා දෙනවා පොඩි ඔය නේ අර අද කියන අපි ගොසිප් වගේ ඒවා පොඩි ඕපදූප වගේ දේවල් යම්මම් තැන් වල මෙතන දැන් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ කියන අපේ කවිකොලෙත් එක්කම තමයි හුඟක් කරලා පුවත්පත් ගිහිලා දෙන්නේ. ඒවා මහජනතාව හැම කෙනෙකුටම කියවීමේ ශක්තිය තිබුණේ නැහැ. අපි දන්නවා අපේ සම්භාව්‍ය සාහිත්‍ය ගත්තත් පූජාවලියේ පොතක් ලියන්නේ අහන්න. ශ්‍රාවකයෝ දෙසා. දැන් පුවත්පත් උනත් ඒ විදිහට මුල් කාලේ තිබුණේ කියවන්නයි ස්වල්ප දෙනා හිටියේ. එතකොට මහජනයා වෙනුවෙන් දැන් අපි පුවත්පත පිළිබඳව අද තියෙන නිර්වචනය තමයි අපි දන්න නිර්වචනය තමයි මේ හඬක් නැති මිනිහා වෙනුවෙන් නගන හඬක් තමයි පුවත්පත කියලා කියන්නේ. ඒකම තව ඈතට ගියොත් එහෙම එංගලන්තෙන් එහෙම අපිට බ්‍රිතාන්‍යයෙන් ආවොත් අපි කියන්නේ හතරවෙනි ආණ්ඩුව කියලානේ කියන්නේ. පුවත්පත් කලාව සිව්වෙනි ආණ්ඩුව. හැබැයි කවදා බලයට පත් වෙන්නේ නැති ආණ්ඩුවක් තමයි මේ සිව්වෙනි ආණ්ඩුව ලංකාවේ. මම දන්නේ. ඉතින් මම අවුරුදු 40කට වැඩි කාලයක් පුවත්පත් වල හිටියා. නමුත් මේ ආණ්ඩුව පත් වුණේ නැහැ. තාම අනාගතේ පත් වෙයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ කොහොම වුණත් මේ පුවත්පත කියන එක මහජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. දැන් මුල්ම කාලේ තිබුණේ සාහිත්‍ය උගන්වන්න මිනිහෙකුට පොඩි වෙලෙන් දැන්වීමක් වගේ දාගන්න. මුල්ම කාලේ තිබුණා දැන් ලංකාවේ ඔය ටෙන්ඩර් දාපුවා. දැන් ඔය පොඩි පත්තරයක දැන් ඔය මම දැක්කා තාම සුළු දැන් කියන්නේ මේ ගාලු හිරගෙදරට දර සපයන්න අවුරුද්දට රුපියල් 2යි. ඉතින් කුඩා දැන්වීමක් දාලා දෙනවා. ඉතින් ඒතර හිතාගත්තේ අද වෙනකොට තත්ත්වය මොකද්ද කියන්නේ. ඉතින් ඒ නිසා ඔබ වගේ අර ලංකා ලෝක මුද්‍රණාලයේ පිහිවෙච්ච කාලේ ඉඳලා ඊට පස්සේ ටික ටික තාක්ෂණය දිනුන ඇවිල්ලා ලේක් හවුස් ව්‍යාපාර පුවත්පත් ආරම්භ වෙනවා. ලේක් හවුස් වලට සමාගාමීව තවත් පුවත්පත් ආයතන කිහිපයක් දැන් දින කියලා පුවත්පතක් පටන් ගන්න තියෙනවා. නමුත් ඒවා එච්චර දුරට ගිහින් නැහැ. මොකද අර මුද්‍රණ ශිල්පීය පහසුකම් නොතිබීම නිසා. ඒ මොකද දැන් ඩී.ආර්. විජේවර්ධන මහතා මේ කර්මාන්තය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. ඒකම ඔහු මේ පුවත්පතේ කර්මාන්තය වගේම පුවත්පත පෝෂණය කරන්න උවමනා ඒ කාලේ විද්වතුන් සියලු දෙනෙක්ම හොරගත්තා. ඒ මොකද හොඳ සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ. ඊළඟට ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය අදතන් වැදගත් නොවුනත් එක්තරා ප්‍රමාණයකට ජාත්‍යන්තර දේශපාලනයත් ඒ කාලේ පුවත්පත්වල මුල් පුවත්පත්වල තිබිලා දැන්
අවුරුදු 100කට ආසන්නයිනේ ලංකාවේ පුවත්පත් ආරම්භ වෙලා. ප්‍රථම කියන්නේ ලේඛක ආයතන පුවත්පත් ආරම්භ වෙලා. ඊට කනොත් එහාට ගිය පුවත්පත් තාමත් ඒවත් මුද්‍රණය වෙන්නේ නැහැ. දැන් ඔය හෙලාහුල වගේ ආයතනයක් ගහපු දැන් ඔය ඒගොල්ලන්ගේ වෙනම මේ මාධ්‍ය ව්‍යාපාරයක් වෙනම තිබුණා. ඉතින් ඒ නිසා ලංකාවේ මං හිතන විදිහට ලංකා ලෝකයට කලිනුත් විවිධ සමහරට සතියන් වලට එක දවසක් මුද්‍රණය වෙනවා. සමහරට මාසයකට එක දවසක් මුද්‍රණය වෙනවා. ඊටත් ඉස්සෙල්ලා ওই පුවත්පත එන්නත් කලින් අපි දකිනවා ලංකාවේ සංනිවේදන තිබුණ ඒ ගාල්තනකට කියන්නේ මේ පොතක් ලියලා තියෙන මම හිතන විශ්වවිද්‍යාල ආචාර්යවරු කැලෑපත්‍ර කියලා. කැලෑපත්‍රෙන් තමයි මේ සංනිවේදනය කරන්නේ. කැලෑපත්‍ර ගන්නෙත් මිනිස්සුන්ට මම කර දෙන්නේ. දැන් මම දකින මට මගේ මතකයේ තියෙන මොකද්ද මේ ආලවඩන මගේ සුරතල් නන්දාට සෝම ඇවිත් බහ දෙනවා යසරංගට. හරි? දැන් මේ ඔක ගහලා තියෙන ගස්වල. බොහොම ලස්සනයි දෙන්න රඟනකොට. ඉතින් මේ දැන් බලන්න දැන් මේකේ මේ කවිත්වයකුත් එක්තරා තියෙන එකේ අන්තිම පදේ මම සෙන්සර් කරලා දැන් මේක ටිකක් වාර්ණයට ලක් කරලා ටිකක් ඊට වඩා හොඳ නැති නිසා මේ මාර්කටිං කියන්නේ. ඉතින් මේ පද තුන ගත්තා අපිට තන මේ ගමේ ඇති වෙච්ච මේ නන්දා කියන තරුණිය සමග සම්බන්ධකත් තිබිච්ච පුද්ගලයෙක්. ඒකට මේ ගමම දැනගන්නවා මේ සම්බන්ධය. දැන් ඉස්සරහින්ම දැන් අපි දකිනවා ඊට පස්සේ මේ සම්බන්ධය දැනගෙන සමහර ලාවට නන්දා ඒ නන්දා වහවි වෙන වහවිලා ජීවිතය විනාශ කරගන්නවා. එයා එතකොට ඒක ගෙනිනවා මේ කවිකොලේ අරන් එනවා. එතකොට ඉන්නවා සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මේ පොඩි ගමක් තිබුණා කියලා. එයා ඒක කියනවා. ඒ නිසා මේ sannivedanaya තමයි මූලික අවශ්‍යතාව උනේ. ජනතාවට තොරතුරු ලබා දීම සහ ජනතාව දැනුවත් කිරීම. මේ දැනුවත් කරන මොකද රටේ හොයන සිදුවීම්, ලෝකයේ වෙන දේවල්, රටේ වෙන දේවල්. එහෙමයි පුවත්පත් ආරම්භ වුනේ. හොඳයි. අතරම දැන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මදිසානායක මහත්මයා ළඟට ආවයින් පස්සේ මට හිතුණා මේ පාඨක ඇසින් මේ පුවත්පත දිහා බලන්න ඕන කියලා. ඔබතුමා පාඨකෙක් කරන්න මට මොහොතකට අවසර දෙන්න. මොකද ඔබතුමා ලේඛකෙක් සහ දැන් වර්තමානයේ අපිට තීරලිපියක් හමු වෙනවා. එතකොට ඔබතුමන් පුවත්පත් කලාවේදියෙක් මාධ්‍යවේදියෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. හැබැයි අර පාඨක ඇසින් බලනකොට පුවත්පත ඔබට ඉස්සෙල්ලම හම්බ වෙච්ච කාලේ ඒ මතකයත් එක්ක ගිහිල්ලා මම කැමති ඔබ පුවත්පත දැකපු විදිහෙන් පටන් ගන්න. මං ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා වජිර මෙච්චර සුන්දර ප්‍රශ්නයක් මගින් ඇසීම සම්බන්ධයෙන්. මොකද මම ගොඩක් කැමති මගේ මතකයේ අවසනවට මට මුලින්ම මතක පුවත්පත තමයි මේ දිනමින පත්තරේ. දිනමින පත්තරේ. දිනමින පත්තරේ ගොඩක් දේවල් බලන්න නෙමෙයි මං ගියේ. දිනමින පත්තරේ පිටිපස්සේ තිබුණා චිත්‍ර කතා දෙකක්. ඉස්සෙල්ලා ගිහලා බලන්නේ ඒක. ඒක තමයි මේ මට මතකයි එකක් තිබුණේ මේ තනංගම ජයසිංහ මහත්තයා ඇඳපු මේ යකාගේ බෝතලී කියලා එකක් තිබුණා. තව එකක් තිබුණා දයා රාජපක්ෂ මහත්තයා ඇඳපු ආදර කුමා කියලා. ආදර කුමා රොබොටික්ස්ලා ගැන මං හිතන්නේ ලංකාවේ මහ ලොකු සාකච්ඡාවක් නැති කාලෙක මේ විද්‍යාඥයෙක් හදනවා රොබෝ කෙනෙක්. ඒ රොබෝට ඒ විද්‍යාඥයාගේ බිරිඳ පෙම් කරන්න පටන් ගන්නවා. අන්තිමේ එයාට සිද්ධ වෙනවා රොබෝ විනාශ කරන්න. ඒ කියන්නේ හරිම සංඥාර්ථවේදීව තේරුම් ගන්න ඕනේ අති දැවැන්ත ගැඹුරක් තිබුණු මේ චිත්‍ර කතාවක් ඒක. එතකොට කඩේට තමයි ගන්නෙ. ඉතින් අපි ගියාට පස්සේ මේ පත්තරේ කෑලි දෙන්නේ නැහනේ. ඉතින් වැඩිහිටියෝ බලලා ඉවරනකම් අර ටයර් එකක් දක්වගෙන ගිහිල්ලා ඉන්න මුරුංග ගහට හේතු වෙලා දැන් ඒ කට්ටිය බලලා ඉවර. ඒ කට්ටිය බලලා කයිවාරු ගහලා සේරම කරලා ගියාට පස්සේ තමයි ඔන්න පත්තරේ ගන්නෙ. පත්තරෙන් ඉස්සෙල්ලම අර පැත්ත බලනවා. බලලා ඒක හරි. ඊට පස්සේ පත්තරේ කියවන්න පටන් ගන්නවා. ඕක තමයි මතකේ. ඒ වගේ මතකයි දවස් පත්තරේ. මොකද මම මේ කාරණේ කිව්ව දේ තමයි කියන හේතුව තමයි මේ වජිර ඔය කාලේ ගත්තට පස්සේ පත්තර කියලා කියන්නේ මේ ඇත්තටම කර්මාන්තයකට වඩා දෙයක්. ඒ කියන්නේ පත්තර කොයිතරම් අලු වෙනවාද කියන එකට වඩා පත්තරේ ගුණාත්මක භාවය කොයිතරම් දුරට නඩත්තු කරන්න ඕනේද කියලා හිතන කාලයක් ඒක. ඒ නිසා ඒ ඇසුර ගත්තට පස්සේ මං හිතන්නේ අපි මොකක් හරි හොඳ තැනකට මේ හිතන්න මතන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒකට මේ පුවත්පත් කලාව හේතුවක් වෙලා තියෙනවා. විශේෂම ගත්තොත් එහෙම මට මතකයි මේ අපේ මේ ගම්සමරසේකර මහත්මයාගේ පත්තරේම වැඩ කරපු අපේ මිතුරා ජයන්ත චන්ද්‍රසිරි. ජයන්ත චන්ද්‍රසිරි මම ඉස්සෙල්ලාම දැනගන්නේ චිත්‍ර කතාවකින්. ඔහු ලියනවා මේ සිත්තර කියලා චිත්‍ර කතා පත්තරයක් තිබුණා. ඒකට ඔහු ලියනවා මේ ස්පාටකස් තිබුණා ඊට ඉස්සෙල්ලා ස්පාටකස් කියලා පස්සේ මම දැනගත්තේ ස්පාටකස් කියන්නේ ඇත්තම වහල් නායකයෙක් කියලා මේ රෝමේ හිටපු. ඔහුගේ කතාව ලිව්වා පී.ඒ. ලීලාරත්න කියලා එක්කෙනෙක්. ඇන්දෙත් එයාම තමයි. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ ජයන්ත ලිව්වා ශුද්ධ වූ රෝමේ කියලා චිත්‍ර කතාවක්. ඒක ඇන්දේ රෆීක් ඩීන් කියලා එක්කෙනෙක්. මේ නන් දෙකත් හරි වැදගත්. මේ එකතුව. ඒක මට මතකයි තිබුණේ ප්‍රධාන තේමාව තමයි උඹත් යන්නේ ස්පාටකස් කෙනෙක් ඒත් එපා මැරෙන්නේ වගේ.
ස්කාගස් කියන්නේ ස්පාටකස්ගේ පුතා. හරිද? ඉතින් ඔහොම ඇසුරක් එක්ක තමයි පුවත්පත් හරහා ඇවිල්ලා දැන් ඉතින් ඔයා කිව්වා වගේ මමත් පුවත්පත්වලට ලියන මිනිස්සෙක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඊට වෙනස්ව මම යමක් කියන්න කැමතියි වජිර. ඔබ නොඇසුවත් ඒක තමයි දැන් මුල්ම කාලේ ගත්තොත් අපේ කොග්ගල මැතිතුම මත කරපු ඉතිහාසය ගත්තට පස්සේ ඇත්තටම ගත්තොත් මට ඒ වෙලාවේ මතකුණු දෙයක් නම එකක් තමයි තොරතුරු. ආරංචි ඒ වගේම ගත්තොත් එහෙම තොරතුරු සහ පුවත් කියන එකේ වෙනසක් තියෙනවා කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මුල්ම කාලේ මිනිස්සුන්ට ආරංචි ආවේ. මම හරිම අනුභූතිකව කියන්නේ. ඒ කියන්නේ සමීක්ෂණයක් කරලා නෙමෙයි ආරංචි එන්නේ. ඉතින් ඒ ආරංචි කට කතා විදිහට වෙන්න පුළුවන් නැත්නම් වෙනත් විදිහකට වෙන්න පුළුවන්. ඒ ආරංචි වෙනවා. ඊළඟට පණිවිඩ එනවා. රාජමාලිගාවෙන් වෙන්නට පුළුවන් නැත්නම් ප්‍රාදේශීය ප්‍රභූන්ගෙන් වෙන්න පුළුවන් පණිවිඩ වෙනවා. දැන් මේ තොරතුරු මිනිස්සුන්ට ඕන උනේ කොයි කාලෙද කියන එක. ඒක අපි හිතන්න ඕනේ කාරණයක් මේක. ඇයි මිනිස්සුන්ට තොරතුරු ඕන උනේ? මිනිස්සුන්ට ඇත්තට මුල් කාලේ එහෙම තොරතුරු එච්චර ඕනේ නැහැ ඇත්තටම. අනික් කාරණේ ගත්තට පස්සේ අර මෙතුමා ඒක හරියට කිව්වා. ඒක තමයි මුල් කාලේ ග්‍රන්ථ ගත්තත් එහෙම නැත්නම් ලිඛිත භාෂාව ගත්තට පස්සේ මුළුමනින්ම ආගමිකයි. මුළුමනින්ම ආගමිකයි. ඒක සුද්ධ උදයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ග්‍රීසිය සහ රෝමයේ මේ යුරෝපයේම ගත්තට පස්සේ යුරෝපයේ ලැබුණු එක නිදහසක් තමයි ලතින් භාෂාවෙන් නිදහස් වීම. ඒක සෙල්ලම් නිදහසක් නෙවෙයි. ඒ කියන්නේ ලතින් භාෂාවෙන් ලියවුණු හැම දෙයක්ම කියන්න තව කෙනෙක් ඕනේ. ලංකාවේ ඕනනම් කාටද කියන්න පුළුවන් මේ මම මේක කාටද කියන්න පුළුවන් සංස්කෘත හෝ පාලි භාෂාවෙන් නිදහස් වීම කියලා. හරි. ඒ කියන්නේ එතකොට තමන්ගේ භාෂාව. ඒ කියන්නේ අතරමැදියෙක් නැතුව තමන්ට යමක් තේරුම් ගන්න පුළුවන් විදිහේ හැකියාව. එතකොට දැන් ඔය කාරණේ ගත්තට පස්සේ ඔය මුද්‍රණ ශිල්පය ආවට පස්සේ ඔය ගැන විචාරයක් කරන කෙනෙක් ඉන්නවා බෙනඩික් ඇන්ඩර්සන් කියලා. ඔහු මේ ඉමේජන් කමියුනිටි කියලා පොතකුත් ලිව්වා පරිකල්පනීය ප්‍රජාව කියලා. ඔහු ඊටාම ලස්සන සංකල්පයක් ගෙනාවා. ඒකට ඔහුගේ ප්‍රින්ට් කැපිටලිසම් කියලා. මුද්‍රණ ශිල්ප ධනවාදය කියලා කිව්වේ. ඒකෙන් අදහස් කරපු දේ තමයි මේ පුවත්පත් මතු වුණාට පස්සේ මුද්‍රිත පුවත්පත් එන්න පටන් ගත්තට පස්සේ ඒවා ස්වදේශික භාෂාවෙන් තමයි ඒවා මුද්‍රණය වුණේ. ලතින් භාෂාවෙන්වත් ග්‍රීක භාෂාවෙන්වත් නෙවෙයි. ඒ නිසා මේ නිදහස් වීම ඇතුලේ හැදුනාය කියලා රටවල් ඇතුලේ ඒක අබද්ධතාවයක්. ඒතර පුවත්පත ඒ කියන්නේ මුද්‍රිත පුවත්පත මුල් කාලේ නම් උදව් කරලා තියෙනවා මිනිස්සු එකතු කරන්න. ඒතර ඇත්තටම ගත්තොත් පුවත්පත කියලා කියන්නේ වජිර ජනයාගේ එකක්. පණිවිඩ නිවේදන ආඥා කියන්නේ රජුගේ එකක්. ඒතර දැන් කිව්වනේ බිත්තිවල ඇලෙව්වයි කියලා. ඒ වගේ මිනිස්සු පොර කෑවයි කියලා. ඒතකොට එකකින් වෙන දේ තමයි පුවත්පත එන්නෙම අර අධිපතිධාරී නැත්නම් භාෂා හිරගෙදරින් ගැලවෙලා එන්නේ. ඒකෙන් ගැලවෙලා ඇවිල්ලා මේ අය එක්තරා විදිහේ නිදහසක් භුක්ති විඳිනවා. ඒ නිදහස භුක්ති විඳීම ඇතුලේ පොදු මහජනයාට දැනෙන්න ගන්නවා අපි එකම භාෂාවක් තේරන අය. කොහේ හිටියත් මුද්‍රණ ශිල්පය ආවට පස්සේ මොකද වෙන්නේ? පිටපත් ලක්ෂ ගණන් මුද්‍රණයෙන් පටන් ගන්නවා. ඒතර ජාතික භාෂාව කියන එකට ගොඩක් වැදගත්කමක් ලැබෙන්නේ පුවත්පත් නිසා. ජාතික භාෂාවේ ව්‍යාකරණ වෙන්න පුළුවන්, ජාතික භාෂාවේ වැදගත්කම වෙන්න පුළුවන්. හොඳම උදාහරණය හිතමුකෝ. දැන් ලේක් හවුස් එක ගැන කතා කරනකොට අපේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා ගැන කතා කරන්න වීමම කොයි තරම් ගැඹුරක්ද ඒක. දැන් ඊට පස්සේ ඒක කතා කරන්න බැරි තැන් වලට ගිය එක වෙනම කතාවක්. නමුත් එවැනි අය මේකට මැදිහත් වීම ඇතුලේ භාෂාව කියන එක කොයි තරම් වැදගත් දෙයක්ද කියන එක. ඒ වගේම ගත්තට පස්සේ ඩී.ආර්. විජේවර්ධන මහත්තයාගේ පැත්තට ගත්තට පස්සේ ඔහු ඒක තේරුම් ගත්තා පුවත්පත් කියන්නේ කර්මාන්තයක් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ පුවත්පත් ඉතිහාසය ගැන කතා කරනකොට සරස්වති සඳරැස, ලක්මිනි පහන, ස්වාධීන කතෝලිකයා, ඥානාර්ථ ප්‍රදීපය මේවා ගත්තට පස්සේ අති දැවැන්ත විදිහට ලංකාවේ සමාජ අරගවලට උදව් කරපු අය. 1893 පළවෙනි වෘත්තීය සමිතිය අරගලේ මුද්‍රණකම් කරුවන්ගේ. පළවෙනි මුද්‍ර ශිල්ප මේ කම්කරුවන්ගේ අරගලයේදී සරස්වති සඳරැස. તો ලිස්බෝවා පින්තූරාගේ බොල්ජන්ස්ලාගේ ස්වාධීන කතෝලිකයා. හරි. මේවා හරිම රැඩිකල් පත්තර. ලක්මිනි පහන. මේවා සේරම අර වෘත්තිකයන්ට උදව් කරනවා. පාලකයන්ට එරෙහිව. එහෙම ඒකම මේ හැමතිස්සෙම පුවත්පත් එන්නේ මගේ විශේෂයෙන් මට මේක මෙහෙම පේනවද දන්නේ නැහැ. සමහරව වැරදි වෙන්න පුළුවන්. හැබැයි මට දැනෙන්නේ පුවත්පත් එන්නම ජනයාගේ පැත්තේ. ඊට පස්සේ වෙන්නේ තමයි පුවත්පත් අල්ල ගන්නවා පාලකයෝ. ඊටසේ පුවත්පත් පාවිච්චි කරනවා පාලකයෝ ජනතාවට එරෙහිව. මට හිතෙන්නේ ලේක් හවුස් ජනසතු කිරීම ඇතුලේ නැත්තම් ජනසතු කරා නෙමෙයි මේ රජයට පවරා ගැනීම ඇතුලේ සිද්ධ වුණ එක. පුවත්පතේ හයිය තේරුම් ගැනීම ඇතුලේ. ඒ නිසා අර මගේ මතකය කියන එකත් ලස්සනයි ඒක වෙනම දෙයක්. නමුත් මූලික වශයෙන් ගත්තට පස්සේ මට දැනන දේ තමයි පුවත්පත කියන එකම බරපතල දේශපාලන ආයුධයක්. තව එක උදාහරණයක් කියලා මම නවත්තන්නම්.
1902 වගේ කාලේ ලෙනින්ට තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් තිබුණා. බරපතල ප්‍රශ්නයක්. කළ යුත්තේ කුමක්ද කියන කෘතියේ එක පරිච්ඡේදයක් වෙන් කරනවා. ඒකට මොකද්ද? සමස්ත රුසියාවටම පත්තරයක් කරන්නේ කොහොමද කියලා. පුවත්පතක් කරන්නේ කොහොමද සමස්ත රුසියාවට? මොකටද කරන්නේ පත්තරේ? සමස්ත රුසියාවේ ඉන්න මිනිස්සුන්ට කියන්න උඹලා විඳින දුක. තොල්ස්තෝයි නවකතා හරහා කිව්වා තමයි ඒවා. නමුත් මෙයාට කියන්න ඕනේ කම තිබුණා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. පක්ෂයක් සංවිධානය කරන්න ඕනේ. සමාජ ව්‍යාපාරයක් සංවිධානය කරන්න ඕනේ. ඒකට නම් මිනිස්සු ඒකාබද්ධ කරන්න ඕනේ. ඒකාබද්ධ කිරීමේදී සමාජ මාධ්‍ය තිබුණේ නැහැ. එහෙම නැත්නම් රූපවාහිනී තිබුණේ නැහැ. ඒ වගේම ගුවන්විදුලි තිබුණේ නැහැ. පුවත්පත. තන්නේ කරම රුසියාවේ අපි ගත්තොත් එම ලෙනින්ගේ කෘති කියවනකොට එනවා පුවත්පත් 100ක් විතර නම්. නරෝද්නික් වොල්යා ඉස්ක්‍රා ප්‍රෞදා ඊළඟට ගත්තොත් ওই වගේ විශාල පත්‍ර ප්‍රමාණයක නම් කියවෙනවා. මේ සේරම අර සමාජ ව්‍යාපාරයට නියමින් සහ අනියමින් මැදිහත් වුණේ. එහෙම ගත්තට පස්සේ මට දැනන දෙයක් තමයි හැම විටම පුවත්පත ජනතාවගේ පැත්තේ වුණා. හැබැයි ජනතාව අල්ලගත්ත අය පුවත්පතත් අල්ලගත්තා. පුවත්පත සහ පුවත්පතේ අන්තර්ගතය පුවත්පත් සාහිත්‍යය පිළිබඳව තවත් තොරතුරු කතා බහ කරන්න පුළුවන්. අපිට යන්නට දෙන්න අවසර විරාමයකට. පුවත්පත කියන එක පණිවිඩකරුවෙක් වුණා කියලා කිව්වා. දැන් ගස්වල බිත්තිවල අලවලා පණිවිඩය අරන් ගියා කිව්වා. එතකොට ගාමිණී සුමනසේකර මහත්මයා පුවත්පතට වෙනම ආකාරයේ අර්ථකථනයක් දුන්නා. ඒක නියමාකාරයේද අනියමාකාරයේද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඉතින් පුවත්පත කියන කාරණය අඳුනගන්නේ කොහොමද කියන එකට තමයි මම ඔබතුමාව අරගෙන ඉන්නේ. දැන් අපි ගත්තොත් මේ ගැසට් සිලෝන් ගවර්න්මන්ට් ගැසට්. දැන් මේක අපිට මේ 1803 මාර්තු මාසේ 3 වෙනිදා නිකුත් වෙන්නේ. එතකොට මේකට අපිට පුවත්පතක් කියන්න පුළුවන්ද? මේක පුවත්පතේ මුල් අවධිය කියලා අපිට හඳුන්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක හුදු පණිවිඩයක් අරන් ගියපු කාරණයක් පමණක්ද? කොහොමද මේ කාරණේ අපි පැහැදිලි කරගන්නේ? ඔව්. ගැසට් කියන එකම ප්‍රවෘත්ති පත්‍රයක් තමයි. ඒක පණිවිඩයක් දෙනවා ජනතාවට. ප්‍රවෘත්තියක් දෙනවා ජනතාවට. ඒ නිසා ඒකෙන් යම්සි රජයේ ප්‍රකාශනයක් වුණත්, පෞද්ගලික ප්‍රකාශනයක් වුණත් පණිවිඩයක් දෙනවා නම් ඒක පුවතක්. ඒක පුවත්පතක් වලට පරිවර්තන වෙනවා. දැන් යම්සි ආකාරයකින් අපි හිතන වඩා වෙනස් ආකාරයේ පුවත්පත් අද දකින්න ලැබෙනවා. අපි හිතමු මේ හෑන්ඩ් ෆෝන් එක හරහා කියන්නේ අද්දුරකථනයේ තුල පුවත්පතක කාර්ය ඉෂ්ට කරනවා. කවුරුත් දෙන පණිවිඩයක් හෑන්ඩ් ෆෝන් එකේ තියෙනවා. අද්දුරකථනය තුල තියෙනවා. මේක එක්තරා ආකාරයක පුවත්පතක කාර්ය ඉෂ්ට කරනවා. නිසා අද පුවත්පත් වල තියෙන හිමි තැන වෙනස් වෙමින් යනවා. අතීතයේ තිබුණු තැන. ඇත්තටම පුවත්පත් කලාව දැන් ප්‍රශ්නයකට මුහුණ දෙමින් තියෙනවා. අද හේතු වෙලා තියෙන්නේ තාක්ෂණයේ දියුණුවීමත් සමග පුවත්පත් එතන ස්ථාවරය තියනවාද කියන එක. ඒ තත්ත්වයෙන් පවතිනවාද කියන එක. ඒ ගැටලුවක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ ඇත්තටම අපේ රටේ අරගෙන බලුවොත් මේ පුවත්පත කියන එකට යම් ආකාරයකින් ජනතාවගේ නැඹුරුව ඇතුළත තියෙන කීම සාක්ෂරභාවය කීමත් එක්ක තමයි පුවත්පත වර්ධනය වෙන්නේ. පුවත්පත ගලාගෙන එන්නේ. කීමේ හැකියාව තමයි සාක්ෂරභාවය. ඒක දිනු වෙන පුවත්පත් අලවිය වැඩි වෙනවා. සාක්ෂරභාවය නැති වෙනකොට පුවත්පත් ගිලී යනවා. ඒක තමයි වෙන්නේ. හැබැයි කතෘවරු දැනගන්න ඕන ජනතාව අතර මේ පුවත්පත රඳවා තබා ගන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි කල්පනා කරලා ලබන්නේ පුවත්පතක වටිනාකම ඒ තියෙන හරය රඳාපවතින්නේ බොහෝ දුරට කතෘවරයාගේ අදහසත් එක්ක. කතෘ තමයි මේ කොටස් බෙදන්න පත්තරේ. ඒ නිසා කතෘවරට ලොකු වගකීමක් තියෙනවා පුවත්පතක. දැන් මෙහෙවීමේ කාර්යභාරය ඉෂ්ට කිරීම. ඒ නිසා සීමා කිරීම. ඒ වගේම ගලාගෙන යන තොරතුරු පරිපාලනය කිරීම. ඒ කතෘගේ කාර්යභාරයට පත් වෙනවා. එතකොට පුවත්පතකින් සිදුවන දැනුම් සම්භාරයක් තියෙනවා. ගෙන දෙන දැනුම් සම්භාරයක්. ඒ දැනුම් සම්භාරය කොයිතරම්ද කියන එක තීරණය කරගන්න අමාරුයි. කියවන පාඨකයා මත තමයි ඒක රඳාපවතින්නේ. පාඨක පිරිසක් බිහි කරගෙන තමයි පුවත්පතක ප්‍රධාන කාර්ය වෙන්නේ. ආවේනික පාඨක පිරිසක් හදා ගන්නවා. දැන් මේ පුවත්පත මිලදී ගන්න පිරිසක් හදා ගන්න ඕනේ. මේ මිලදී ගන්න පිරිස හදා ගැනීම තමයි හොඳ පුවත්පත කාර්ය වෙන්නේ. ඒතකොට පුවත්පතක් වැටෙන්නේ නැහැ සදාකාලටම පවතින. ඒ කාර්ය ඉෂ්ට කර ගැනීම සඳහා අපි පුවත්පතක විශේෂාංග ඇති කරනවා. ඒ විශේෂාංග තුළින් තමයි පුවත්පතක් අලවිය සාර්ථක වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ පසුතලය තුල කොහොමද
පුවත්පතකින් ජනතාවට වන සේවය ඉෂ්ට වෙන්නේ කොහොමද කියන්නේ. ජනතා අපේක්ෂාව ඉෂ්ට කරන්න පුළුවන්ද කියන්නේ. මේ අපේ රටේ තියෙන පුවත්පත් කලාව දෙස බැලුවම එක්තරා ප්‍රවෘත්ති ධාරාවක් යනවා පත්තරවල. ඒ ප්‍රවෘත්ති ධාරාව අපි ගලාගෙන යන්නේ හැඩයක් අනුව. දැන් පුවත්පතේ කොටස් වලට බෙදලා තියෙනවා. පළවෙනි පිටුවේ මේක, දෙවෙනි පිටුවේ මේක, තුන්වෙනි පිටුවේ මේක කියලා ප්‍රවෘත්ති බෙදීමක් කරලා ලබනවා. එතකොට මේ පුවත්පත ගන්න එක්කෙනා දන්නවා මෙන්න මෙතන තමයි මේක තියෙන්නේ කියන එක. ඒ නිසා පුවත්පත පහසුකමක් ඇති කරලා තියෙන තොරතුරු ලබා ගැනීම සඳහා. ඒ තොරතුරු වල තියෙන හරය තමයි ජනතාවට ඇතුළත් වෙන්නේ. අන්තර්ගත කරගන්නේ. මිනිස්සු බාර ගන්න මේ ප්‍රවෘත්ති වල තියෙන හරය. ඒ හරය මත තමයි තීරණ වලට ලැබෙන්නේ. ඒ නිසා ජනතාව මෙහෙවන්න. ජනතාවට පුවත්පත් විසින් දෙන දේ ජනතාව උරාගත්තොත් ඒක තමයි ජනතාව මෙහෙවන්නේ. ප්‍රතිඵල දෙන්නේ මැතිවරණ ප්‍රතිඵල දෙන්නේ පුවත්පතින් දෙන කරුණෝ ජනතාව ආබාධ කරගන්න ආකාරයට අනුව. නිසා උඟක් දුරට ජනතාව මෙහෙයීමේ කාර්යයක් පුවත්පතෙන් සිදු කරනවා. ලෝකෙ හැම රටකම සිද්ධ වුණා. මේ දම මැතිතුමා කොදර සෝවියට් දේශයේ පුවත්පත් වලින් තිදුනේ කාලේ පළ කරපු පුවත්පත් වලින් ජනතාව මෙහෙයීමක් කරා. විප්ලවයට ජනතාව මෙහෙයුව ඉස්කා පුවත්පත්. ජනතාවට මෙහෙයුවා ඒක. නිසා පුවත්පතකින් ජනතාව මෙහෙයවන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි බලවත්ම කාර්යය පුවත්පතෙන් කරනු ලබන ජනතාව මෙහෙයවීම. ජනතාව ගමන් කළ යුතු දිශාව පෙන්වන්නේ පුවත්පතක් විසින්. ඒක අපි අනෙක් මාධ්‍යන්ට වඩා ප්‍රබල ලෙස පුවත්පතකින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අද ප්‍රඳාපවතින. නැත්තම් මාධ්‍යයට එන මාධ්‍ය අංගෝපාංග කාලෙකින් නැති වෙලා යනවා. සමහර මාධ්‍ය උපකරණ නැති වෙලා යනවා වෙළඳ පොලෙන්. හැබැයි පුවත්පත එහෙම නැති වෙන්නේ නැත්තේ. ඇයි? ඒක ජනතාවගේ අවශ්‍යතාවක් ඉෂ්ට කරනවා. ඉතාම සුළු මුදලකට ඉෂ්ට කරනවා ජනතාව අවශ්‍යතාව. ඒක තමයි. ඔව් දැන් 1803 මාර්තු මාසේ 15 වෙනිදා සිලෝන් ගවර්න්මන්ට් ගැසට් කියලා නිකුත් වෙනවා ගැසට් පත්‍රය. ඊට පස්සේ කොලම්බෝ ජර්නල් එනවා. ඊට පස්සේ ලංකා ලෝකයේ මේ විදිහට මේ පත්‍ර කලාවේ විකාශනය ආව. දැන් අපේ වෙල්ලාල මහත්මයා කිව්වා මේ සාක්ෂරතාවයේ ප්‍රබලත්වය සහ පුවත්පත කියන කාරණාව. දැන් 1950 වගේ වෙනකොට ලංකාවේ සාක්ෂරතාවයේ තියෙන 57ක් විතර. එතකොට මේක 60 දශකයට යනකොට 77යි වර්තමානකොට 100ට ඉතාම සමීපගයක තියෙනවා. හැබැයි වර්තමානයේ පුවත්පතට අපි ආවොත් එහෙම මේ සාක්ෂරතාවයට සමානුපාතිකව පුවත්පත් තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. දැන් අපි වර්තමානයට ආවොත් දැන් සාක්ෂරතාවය වැඩි වෙනකොට පුවත්පත් අලෙවිය වැඩි වෙන්න ඕන. හැබැයි වර්තමානයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට පුවත්පතේ ආකෘතිය පිළිබඳව අර පැරණි රටාවේමද පැරණි රාමුවයි වර්තමාන පුවත්පතේ ආකෘතියයි අතර තියෙන්නේ ඒකමිතියක්ද එහෙම නැත්නම් වෙනස් ආකාරයක්ද? වජිර මෙහෙම දැන් ඇත්තටම දැන් ඔය අපේ ධම්ම කිව්වා වගේ පුවත්පත බිහි වෙන්නේ ආරංචි සහ තොරතුරු සම්පාදනය සඳහා. ඒ පුවත්පත බිහි වුණාට පස්සේ ඉතින් මුද්‍රණ යන්ත්‍රය සොයාගෙන ඒවා ඒ තාක්ෂණික පැත්තේ පරීක්ෂණ වෙනම ගියා. ඊට පස්සේ පුවත්පතට උමනා කරන්න එකතු කළ යුතු අංග මොනවද කියන එක කතුරුවරෙක්පත් වෙනවා. දැන් සමහර සංස්කාරක කියලා කියනවා, සමහර අය එඩිටර් කියනවා පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඔහු බැලුවා පුවත්පත්වල මොනවද දිය යුතුද? දැන් ලංකාවේ අපි කොහෙද ලක්මී පහන. ඔය සරසවි සඳරස. දැන් ලක්මිනි පහනේ කතුරු මුනිදාස කුමාරතුංග. ඒක ඊට පටන් ගත්ත වෙනම ස්වාමීන් වහන්සේලා පටන් ගත්ත ඊට පස්සේ තවත් කතුරු හිටියා. දැන් අපිට බලන්න ලංකාවේ හිටිය අග්‍රගණ්‍ය උගතක තමයි ලක්මිනි පහනේ. මේ පැත්තේ ලේක උසායතනයකට සරලන්න හිටියා මාටින් වික්‍රමසිංහ. මාටින් වික්‍රමසිංහගේ හිටියා කවුද? ජී.බී. සේනනායක. ඒතර ඇත්ත පත්‍රේ පටන් ගත්ත බී.ඒ. සිරිවර්ධන. ඉතින් මේක බලුවාම දැන් මේගොල්ලන් නිසා පුවත්පත්වල භාෂාව පැත්තෙන් වෙනස් වුණා එකතු කරන විශේෂාංග. අපි දන්නවා පුවත්පත්වල විශේෂ දැන් ගවේෂණාත්මක පුවත්පත් කලාව කියලා එකක් එනවා. දැන් ලංකාවේ එච්චර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ටිකක් අමාරු. කරන්න තමයි මේක පටන් ගත්තේ ඇමරිකාවේ. ඇමරිකාවෙන් පටන් ගත්තේ මොකද? ඒගොල්ලන්ට ආරංචි වුණ මිනිසුන්ට මානසික රෝහලක් තිබුණා. ඒ කියන්නේ පිස්සන් කොටුව කියලා කියන මානසික රෝහලේ ලෙඩ්ඩුන්ට ගහනවා අලුතෙන් ගිය ගමන්. ඒ කියන්නේ මානසික ප්‍රතිකාර ගන්න ගිය කෙනාට ගහනවා. එතකොට මේක ආරංචි වුණා රටේ හිටිය පුවත්පතේ කතුවරයෙකුට. ඔහු කිව්වා මේක කොහොමද බලාගන්නේ කියලා. එතකොට එයා යෝජනා කළා ඒ කතුරු මණ්ඩලයේ කෙනෙක් හිටිය තරුණ කෙනෙක් එයා කිව්වා හරි මම මානසික රෝගියෙක් වගේ මේ රෝහලට ඇතුළත් වෙන්නම් කියලා කිව්වා. ඉතින් කරදේ අරයා අර කාන්තාවක් නෙලු බ්ලයික් එයාගේ නම මානසික රෝගියෙක් විදිහට මේ රෝහලට ඇතුළත් වුණා. හැබැයි සුමාන දෙකක් විතර යනකොට අනාවරණය වුණා. ඒ මොකද එයාට මානසික රෝගියෙකුට දෙන ප්‍රතිකාර දෙන්න හැදුවා.
ඒගොල්ලෝ කියන්නේ රෝහලේ පාලකව දැනගත්තා මේ ඇවිල්ලා ඉන්නේ පුවත්පත් කලාවේදියෙක් කියලා. ඊට පස්සේ කොහොම හරි ඇතින් පැනලා එනවා. නමුත් එයා ඇවිල්ලා එළියට ඇවිල්ලා ලියනවා. හරි. එතකොට දැනගන්න ඒක තමයි එයා ඇහිල්ලා එයා ඇහින් දැකපු දේ ඒක තමයි ගවේෂණාත්මක පුවත්පත් කලාව. අද අපිට පේන ඕන තරම් සමහරලාට දැන් අද ඔබේ විශේෂයෙන් දැන් විද්‍යුත් මාධ්‍ය වල තියෙනවා දැන් කුස්සා තියෙනවා. CIA තියෙනවා නේ. ඒ තොරතුරු සම්පාදනය කිරීම සඳහා ඔවුන් සොයයි දැන් කුස්සා කියන්නේ ඉස්සර පුවත්පතක පළවෙච්ච එක. දැන් මගේ මම දිවයින තමයි කුස්සා ආරම්භ කළේ. එතකොට දැන් අද ඒවා විද්‍යුත් මාධ්‍ය වල යනවා. දැන් අර ඔබ කිව්වා වගේ දැන් මුද්‍රිත මාධ්‍ය වලට යන්න පුළුවන් එක්තරා සීමාවක් තිබෙනවා. ඒ සීමාව අභිබහා යන්න තමයි මේ තාක්ෂණික පැත්තෙන් බිහුනේ අද අපේ වෙලාල් මහත්මයා කිව්වා නීතිඥ වෙලාල් මහත්මයා කිව්වා දැන් ප්‍රශ්න උන කෙටි පණිඩක් අපිට මේ මොහොතේ අපිට ලැබෙන ඔබට පණිඩයක් ලැබෙනවා මෙහෙම ඔබේ දුරකථනයට කෙටි පණිඩ SMS එකක් ලැබෙනවා. ඉතින් අර තාක්ෂණයේ දියුණු වෙලා තියෙන හුඟක් වෙලාවට. නමුත් හැබැයි අපිට මට පේන දේ තමයි මේ පුවත්පත් ලෝකයේ සැරසරා මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා කාලේ. දැන් ඉස්සර පුවත්පත් මුල්ම කාලවල පුවත්පත් දැන් සිල්මින් පුවත්පතට ඒ කාලේ කිව්වේ ඒ කාලේ සතදාය විශ්වවිද්‍යාලය කියලා. ඒ කාලේ. නමුත් අද මේ දැන් අර මොකද මේ පුවත්පත්වල ආධිපත්‍ය පෞද්ගලික අයගෙන් රජයට ගත යුතු කියන ආකාරය දැන් ධම්ම එක්තරා ප්‍රමාණයට නිවැරදි මට මතකයි. අපි පුවත්පත් පවර ගන්නලා අපි ලේකවුස් ආයතනයේ සේවකයෝ. අපිට මතකයි විප්ලවවාදී තරුණයෝ ඇහිල්ලා අද ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න අයත් උතන හිටියා. උඩට නැගලා ලේකවුස්ගේ කොඩිය ගලවලා අපිට පොඩි කම්පනයක් ඇති වුණා ඇත්තටම. මේක දැන් ලේකවුස් ආයතනත් එක්ක විශාල ප්‍රශ්නයක් තිබුණා තමයි ඒ කාලේ දේශපාලනේ. විශේෂයෙන් වාමාංශික දේශපාලනයට. හැබැයි අපි නමුත් ලේකවුස් ආයතනයේ එහෙම වාමාංශිකයන්ට ගරහන්න මුල් කාලේ ඉතරම් පාවිච්චි කරලා නැහැ. මොකද මාර්ටින් වික්‍රමසිංහ කියනවා. වික්‍රමසිංහ මහත්මයා කියනවා චීන ලංකා රබර් ගිවිසුම අවශ්‍යතාවය වෙලාවේදී ඒ කාලේ රබර් වෙළඳාම් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිතවත් අය. ඩී.එස්. සේනානායකගේ ඥාතීන් අන්ලායම. එතකොට වික්‍රමසිංහ මහත්මයාට කියනවා මේකට විරුද්ධව කතු වාක්‍යයක් ලියන්න කියලා. එඩිටෝරියල් එකක් ලියන්න කියලා. චීන මේ රබර් ගිවිසුමට විරුද්ධව. ඔව් ලිව්වේ නැහැ. ඔව් ආපහු යනවා. ගියන් පස්සේ වෙනම කෙනෙක් ධම්මලා අර කතුරු වාක්‍ය ගලවලා ඒ කතුරු වාක්‍ය ලියලා තියෙනවා. එතන තමයි මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පුවත්පත කෙරෙහි අධිපතිවාදයක්. ඒ කියන්නේ අයිතිකාරයෙක් බලපෑමක් කරලා තියෙනවා. හැබැයි එහෙම බලපෑමක් කළාට ලේකවුස් ආයතනයේ ඊට පස්සේ කවදාවත් මේ ඩියර් විජේවර්ධන මහත්මයා ස්වාධීනව වැඩ කරන්න දීලා දෙනවා. මොකද ඒ හිටිය පත්‍ර කලාවේදී එහෙම පාලනය කරන්න පුළුවන් අයත් නෙවෙයි. ඒ මොකද ලංකාවේ මේගොල්ලෝ අවශ්‍යලා තියෙනවා විශේෂයෙන් ඒ කාලේ වාමාංශික ව්‍යාපාරයට පහර ගැනීම අවශ්‍යතාවයක් තිබුණා ලේකවුස් පුවත්පත් වලට. අත් වශයෙන් ලේකවුස් පුවත්පත් රජයට ගත යුතුයි කියන එක එන්නම්ලා වගේ ආන්නේ වාමාංශික කොටස් ඉදිරිපත් වුණේ. මට මතකයි ඔය පවරගෙන දවසෙත් මේ එතකොට බොහොම තරුණයි අපි බොහොම ගරු කළා මේ වාසුදේව නානාකාර මහත්මයා උතන ඇවිල්ලා සරත් මුත්තුට ඒවල කණ්ඩායම ඇවිල්ලා උතන ඉස්සරහින් හිටියා. මට අද වගේ මතකයි අපි ඇවිල්ලා බලාගෙන හිටියා. ඉතින් ඒ කාලේ සම සමාජ පාක්ෂික අතින් කාන්තාවකට අපහරණයක් වෙලා තිබෙනවා. එයා සම සමාජ පක්ෂයට සම්බන්ධ කෙනෙක්. ඒ පිළිබඳ කතුරු වාක්‍යයක් කියන කිව්වම ඒක ලියලා නැහැ. ඒ ආයතන ලියලා නැති. නමුත් ඒක එහෙම යට ගියා. නමුත් දැන් අද අපිට පේනවා අද එහෙම ඊට වඩා වෙනස් තත්ත්වයක්. ඒ කියන්නේ ආයතන ගත්තාම ලේකවුස් ආයතනය අද රජසතු ආයතනය. වෙන මුද්‍රිත මාධ්‍ය විදිහට ඒක තියෙනවා. ඊළඟට විද්‍යුත් මාධ්‍ය දෙකකුත් රජසතු තියෙනවා. ඒ නිසා අර පුවත්පත්වල තිබුණු ආකල්ප සාරධර්ම යම් යම් ආකාර අද ප්‍රශ්නකාරී දේවල් වෙලා තියෙනවා. ඒතර කතුරු මණ්ඩල වල තිබිච්ච ඉස්සර අපේ නීතිඥ වෙලාල් මහත්මයා කිව්වා හරි කතුරු තමයි තීරණය කළේ. ඒ කාලේ හිටියා දැන් නිස්සංක මහත්තයා වගේ කීර්තිමත් කතුවරු. මාර්ටින් වික්‍රමසිංහගේ කතුවරුනේ. දැන් වික්‍රමසිංහ මහත්මයා ලේකවුස් එකේ ඉන්න කාලේ මුල් කාලේ ඩේල් නිවුස් පත්‍රයේ කතුරු වාක්‍ය තමයි දිනමින් පත්‍රයට දාලා තියෙන්නේ. ඒ කියන්නේ භාෂා පරිවර්තයක් විතරයි වුණේ ජර්නලිස්ට් කෙනෙක් නෙමෙයි වුණා. ඒ කියන්නේ පුවත්පත් කලාවේදියෙක් නෙමෙයි වුණේ. ඉතින් ඒ නිසා අර මං කිව්වේ දැන් මුල් කාලේ පුවත්පත් පටන් ගත්ත අරමුණු ආකල්ප සහ වෙනස් වෙනවා. ඊට පස්සේ වෙළඳ විශාල වශයෙන් ආක්‍රමණය. දැන් අපි ඉන්න කාලේ පත්‍රෙන් 30යි දුන්නේ වෙළඳාම සඳහා. දැන් ඕනත එකක් දෙනවා. දැන් අන්තිම කාලේ නෝට අපි වැඩ කරපුවත් අත්අඩංගුවල දැන් සාහිත්‍ය විෂයන් පිළිබඳව එච්චර උනන්දුවක් දක්වන්නේ නැති සමාජයක් බිහි වෙලා තියෙන්නේ. සාහිත්‍ය කලාවල් වගේ දේවල්. එතකොට පුවත්පතෙන් මේවා බැහැරෙන. ඒ නිසා අර දැන් පුවත්පත වර්ධනයත් වම පුවත්පත ඓතිහාසික වර්ධනය වීමත් සමග පුවත්පතේ තිබිච්ච මේ කියන්නේ ගැඹුර නැත්තම් අර ප්‍රාමාණික එක නෙමෙයි ඒක තියෙන අර සාරවත් බව හරය වශයෙන් විශාල වශයෙන් මට පේනවා කඩා වැටීමේ පරිහානියක් තියෙනවා. ඒතන තමයි අද විද්‍යුත් මාධ්‍යවල ගැන තියෙනවා. ඒකත් මම දකින්නේ නැහැ. ඒකත් මගේ වෙනම විවේචනයක් තියෙනවා. අපි බලමු. ඔව් දැන් අත්‍තරම මේ මට හිතුණා ධම්මසගාවට එනකොට මේ දැන් හැම පුවත්පතක්ම පටන් ගන්න දැන් ලංකා ලෝකේ පටන් ගන්නෙත් අරමුණකින්. ඥානාර්ථ ප්‍රදීපේ පටන් ගන්නෙත් අරමුණකින්. මේ හැම ආරම්භයකට පරමුණක් තිබ්බා. දිශානතියක් තිබ්බා.
දුරේ දිශානතිය ඔස්සේ තමයි පුවත්පත හැඩගහෙන්නේ. දැන් අපි මෙතුමන්ගේ ප්‍රශ්නකින් පිළිතුරකින් මට හිතුණා මේ ප්‍රශ්නයක් හදාගන්න ඕන කියලා. මේ දැන් ලේඛකෙක් හැම ලේඛකෙක්ම පත්‍රකාරයෙක් වෙන්නේ. දැන් මේක පත්‍රකාරයෙක් කියලා කිව්වම අමනාප වෙන්න එපා. මේ මාධ්‍යවේදියෙක් කිව්වේ නැහැ කියලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ පත්‍රකාරයා කියලානේ. එතකොට ලේඛකයා සහ මේ පත්තරකාරයා අතර කොහොමද අපි බෙදුම් මිරක් හදාගන්නේ? සීමා ඛණ්ඩනයක් හදාගන්නේ. එහෙම අපිට පුළුවන් ද කරන්න? මොකක් හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. එකක් මට ඒකට කෙටියුත්තක් තියලා මේ වජිර මුලින් අහපු මේ ප්‍රශ්නකට උත්තරයක් තියෙනවා මගේ පැහැදිලි කිරීමක්. දැන් මම ලේඛකෙක්නේ. ඇත්තම ගත්තොත් එහෙම මේ මම දැන් ටික ඉස්සෙල්ලා ගමනට කතා කරලා දැන් මමත් මාධ්‍යවේදියෙක්ද කියලා. මොකද හේතුව මම දැන් අවුරුදු 5ක් තිස්සේ මම කොළමක් ලියනවා. මේ කිවිදා දැක්ම කොළම මම ලියනවා. එතකොට එක පැත්තකින් මම ලේඛකයෙක්. එතකොට දැන් මට ආපහු එනවා ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ එනවා. එතකොට මම පත්‍රකාරයෙක්ද? පත්‍රකාරයෙක්ද? මම ඒකට කැමතියි හැබැයි. මේ පත්‍රකාරයා කියන එකේ වෙන රොමැන්ටික් මේ ලේඛකයා කියනකට වඩා පත්‍රකාරයා කියන එකේ රොමැන්ටික් මේ වටිනාකමක් තියෙනවා. ඒකට මම පුජ්‍යලිකව කැමතියි. හැබැයි හැම ලේඛකයෙක්ම පත්‍රකාරයෙක් වෙන්නේ නැහැ කියන එක ෂුවර්. ඒ කියන්නේ ඒක නාය සහතිකයිනේ. උදාහරණයක් විදිහට දැන් ලේඛකයෝ අපිට ගොඩක් ඉන්නවා. නමුත් ඒ හැම ලේඛකයෙක්ම පත්‍රකාරයෙක් නෙවෙයි. ඒ කියන්නේ පත්තරෙන් පිට. නමුත් ඔබ අහන්නේ පත්තරයට ලියන අයයි එහෙම නේද අහන්නේ? ඔව්. ඒ කියන්නේ ලේඛකයා සහ පත්තරකාරයා. ලේඛකයා ගත්තොත් මෙහෙම ඉරි ගහලා වෙන් කරන්න පුළුවන්ද මේක කොහොමද දැන් මම දැන් පුළුවන්. මොකද හේතුව මේකට ආපහුමට කියන්නේ කවුරුත් අමනාප වෙන්න එපා කියලා. මොකද හේතුව දැන් මේක ඕනනම් අපි ඕනේ තැනකට අපිට මේක මේ ආදේශ කරලා තේරුම් ගන්න පුළුවන්. මොකද යම්කිසි කාලෙක පත්තරකාරයෙක් කියන්නේ අති දැවැන්ත ගැඹුරු චරිතයක්. තව උදාහරණයක් විදිහට ගත්තොත් මේක අර මොනිටර් ගුරුවරයෙක් වගේ. දැන් ඒ කාලේ 8 සමත් අය ගුරුපත් වීම ගත්තා. හැබැයි ඒ කාලේ 8 සමත් ගත්ත අය අද සිංහල මහාචාර්යවරුන්ට වඩා සිංහල සංස්කෘත පාළි සහ ඇසූ පිරූ තැන් ඇති අය. හරි. මේක මේ අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි යථාර්ථයක්. එතකොට දැන් මම මෙහෙම ගත්තොත් මේක ලියා ගන්න ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඔබ ඇහුවේ මගේ. ඒ කියන්නේ දැන් ලේඛකයෝ ඉන්නවා. ග්‍රන්ථ නවකතාද සාහිත්‍යද මේ ලේඛකයෝ ගොඩක් ඉන්නවා. දැන් ගාමිණී ගත්තොත් මේක ඒ වගේ ලේඛකෙක් වගේම පත්‍රකාරයෙක්. දැන් මේ දවස්වල බුදු චරිතය ගැන අති දැවැන්ත මෙහෙයුමක ඉන්නේ. හරි. එතකොට එතුමා ලේඛකයෙක් වගේම ග්‍රන්ථ සම්පාදනය කරලා තියෙන ලේඛකයෙක්. ඒ වගේ අනිත් පැත්තෙන් ගත්තොත් පත්‍රකාරයෙක්. එතකොට මෙහෙම කෙනෙක්ගේ ලේඛක ජීවිතයයි පත්‍ර ජීවිතයයි දෙකක් නෙවෙයි එකක්. මොකද හේතුව ඒ ලේඛක වත ඒක රිංගනවා පත්‍ර ජීවිතයට පත්‍ර ජීවිතේ රිංගනවා ඔය කිව්ව ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් එකක් තමයි දැන් කරමින් ඉන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන වෙන පර්යේෂණයක් කරමින් ඉන්නේ. වෙන හෙවිල්ල කොයන් ඔය ඔන්න එතන ඉන්වෙස්ටිගේටිව් කිව්වා කෑල්ල. දැන් ගවේෂණයද ඔය කෑල්ල වෙන් කරගන්නේ. එතන ගවේෂණාත්මක ගතියද ලේඛකයා සහ මාධ්‍යවේදියා වෙන් කරගන්නේ. අනිත් තව එකක් එකතු කරන්නම් මේ කියවීමේ රුචිය හදන්න පුළුවන් විදියට ලියන කෙනාද ඒ කෑල්ලත් එකට එකතු වෙනවද? මම හිතන්නේ ගවේෂණය සාමාන්‍යයෙන් වැඩිපුර වජිර ආකෘතියට වඩා අන්තර්ගතය බලාපොරොත්තු වෙන මිනිස්සෙක්. දැන් මම ඒක සලකන්නේ මේ විදිහට විශේෂම ගත්තොත් එම දැන් ඔය මාටින් වික්‍රමසිංහ මහත්මයා හිටපු කාලේ පත්තර අද තරම් ලස්සන නෑනේ. අද තරම් ලස්සන නෑ. කළුසුදු පත්තරනේ. හැබැයි දැන් ඔබම ඇහුවා එතන මම සම්මත කරන්නේ. ඒ කාලේ පත්තර කියවපු ප්‍රමාණයයි අද කාලේ පත්තර කියවන ප්‍රමාණයයි අතර ලොකු අඩුවක් තියෙනවානේ. එතකොට වජිර ඔබ තවත් කාරණයක් කිව්වා. සාක්ෂරතාවයේ අඩු කාලේ පත්තර කියවීමේ ප්‍රතිශතය වැඩි, සාක්ෂරතාවයේ වැඩි කාලේ පත්තර කියවීමේ ප්‍රතිශතය අඩුයි. ඒතර ඒකට ගාමිණී වෙන කැලලක් ගෙනාවා අන්තිමට නැවතු එතනින් විද්‍යුත් මාධ්‍යවල මැදිහත් වීම සම්බන්ධ කාරණේ. අපි ඒකත් කතා කරමු. දැන් මේ සාක්ෂරතාවය කියන්නේ මොකක්ද? මට එන්න ඕනේ එතෙන්ට වජිර. දැන් ඇත්තටම ගත්තොත් ඔබ කිව්වා වගේ මං හිතන්නේ 97ක් හෝ 98ක් ලංකාවේ ලිවීමේ කිවීමේ හැකියාව. 100 කිට්ටුයි. 100 කිට්ටුයි. ඕන අපිට 100 කිව්වොත් වැරද්දක් නෑ වගේ. ඒ තරම්ම වැඩි. හැබැයි මේක පමණක්ද සාක්ෂරතාවය කියලා කියන්නේ. අද සාක්ෂරතාවය කියන කතිකාව ගොඩක් ගැඹුරට සහ පළලට ගිහින් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එimhe සමාජ දේශපාලන සාක්ෂරතාවය. සෞඛ්‍ය සාක්ෂරතාව. ඔහොමම ගත්තට පස්සේ මේ සාක්ෂරතාවයේ අර අකුරු ලිවීම කියවීම කියන එක වනහයි ඊටාම ප්‍රාථමික මට්ටම. එතකොට අර අකුරු ලිවීමේ කියවීමේ හැකියාවට සාපේක්ෂව ඒ සාක්ෂරතාවට සාපේක්ෂව සමාජ දේශපාලන සාක්ෂරතාවය අපේ සමාජයේ වැඩි වුණේ නැහැ. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය කියලා කිව්වට මේක මුළුමනින්ම ආකෘතිගත මේ අධ්‍යාපනයක්නේ. ඒක ඇතුලේ ළමයින්ව හිර කරනවා. ළමයින්ව හිර කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ
ක්‍රමානුකූලව අපේ රටේ සිද්ධුණු අති දැවන්ත ආර්ථික වෙනසත් එක්ක අපේ රටේ ආකල්පමය ප්‍රගතිශීලීත්වයක් ගොඩනගන්න අවශ්‍ය කරන සංස්කෘතික කලාපය මුළුමනින්ම විනාශ කරලා තියෙනවා. මම මේක මෙහෙම ගත්තොත් ඔබ එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔබත් මේ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නිසා ඇත්තටම ඔබ වෙන කෙනෙක් නිසා එකඟ වෙයි. 1993 ලංකාවේ පෞද්ගලික රේඩියෝ නාලිකා පටන් ගන්නවා. 1993 ඔව්. පටන් ගත්තට පස්සේ වුණ දෙයක් තමයි ඒක දැන් මම මේක එලිපිට කියන්න ඕනේ. මොකද මේ දවස්වල ලංකාවේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා පටන් ගැනීමේ ප්‍රමුඛයෙක් තමයි නිමල් ලක්ෂපති ආරච්චි මහත්මයා කියලා කියන්නේ. නිමල් මන් මුණ ගැහලා නමුත් මටත් ඒ දවස්වල ටෙලිෆෝන් එකකින් කතා කරන සමහර කාරණාවලට බොහොම මිත්‍රශීලී මනුස්සයෙක් මචං කියලා කතා කරේ. මචං කියලා මම දැකලත් නැහැ. එහෙම තමයි කතා කරන්නේ. හැබැයි නිමල් පෞද්ගලිකව නිමල්ගේ වියෝව ගැන මම ශෝක වෙන කෙනෙක්. හැබැයි ලංකාවේ පෘතහස්ත රේඩියෝ සංස්කෘතිය විනාශ කරපු එක්කත් නිමල් ලක්ෂපති ආරච්චි. විනාශ කරපු එක්ක නැත්නම් හරි. එතකොට ඔහු පටන් ගත්තා ඒකට විවිධ හේතු දෙන්නේ නැති. ඒ පටන් ගත්ත එක ඇතුලේ වුණ දේ තමයි අර ආපෝසරයක්. අර ප්‍රමිතිගත නැත්නම් එහෙම නැත්නම් ගුණාත්මක වශයෙන් ඉහළ ගුවන්විදුලි මාධ්‍ය සම්ප්‍රදායට පරිබාහිරව ගෙනාවා. අද මේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ අන්න ඒ වගේ රේඩියෝ සංස්කෘතියක්. හරි කොහොමද chance එකක් දෙනවද යනවද කනවද බොනවද එහෙට වහිනවද නැත්නම් පායනවද වගේ දේවල් අහන සාමාන්‍ය ජනයාට කිසිදු ප්‍රශ්නයකින් තොරව ගණන්තුල් කරන්න පුළුවන් විදිහේ රේඩියෝ සංස්කෘතියක් හැදුවා. දැන් කාටද කියපුවා හරි මේක ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී හරයාත්මක පැත්තකෝ සබ්ස්ටැන්ෂල් ලෙවල් එක. පටිපාටිමය වශයෙන් හරි. එතකොට මෙන්න මේකත් එක්ක උන දේ තමයි අර මුද්‍රිත බලවත් මාධ්‍යත් එක්ක ගැඹුරු එච්.එම්. ගුණසේකරලා වගේ හිටපු රේඩියෝ සංස්කෘතියත් එක්ක ගනුදෙනු කරන්න බැරි වුණු ප්‍රේක්ෂකයා ඉතාම ඉක්මනට මේකට අහු වුණා. අහු වුණ ගමන් උන දේ මොකක්ද නේද උනේ වචර. ආය මුද්‍රිත පුවත්පත් පස්සේ යන්න ඕනි කමක් නැහැ. ඒ සතුට කවි කොලෙන් දුන්න සතුට නේද? කවි කොලෙන් දුන්න සතුට එහෙම නැත්නම් ගත්තොත් එම පත්තරේ තිබුණු විවිධ දැන් මේකම සිරිකත තිබුණා. සිරිකත නෙවෙයි මේ අපේ මේ කවුද මේ මට මතක් වෙන්නේ ඇතුගලගේ අපේ නැන්ද මසියාරත්නකාර ශ්‍රී සගරාද මේව හරහා ආවන දෙයක්. ඒ ආපු දේවල් සේරම යට ගිහිල්ලා වෙන තැනකට මේ ප්‍රේක්ෂකව කියන්නේ මෙයාලා වැදලා ගත්තා. ඒ කියන්නේ මේකට තනිකරම අර මේ වෙළඳපොලේ මේ පරිභෝගයට පත් කරා. ඒක ඇතුලේ හැදුවා අති දැවන්ත සංස්කෘතික වලක්. අති දැවන්ත සංස්කෘතික වලක්. මම හේතුව කියන්නේ සාක්ෂරතාවය වැඩි වෙලත් ඒ පත්‍ර කියවෙන්නේ කඩුනේ කියන එකට. අති දැවන්ත සංස්කෘතික වලක් හැදුවා. ඒ වල හරි පළල් සහ ගැඹුරුයි. දැන් මම මේක මේ උදාහරණ ගන්නකොට මට විශේෂම ගත්තොත් මගේ බිරිඳ කිව්වා ඔය ගන්න උදාහරණ එච්චර සාර්ථක නැහැ කියලා. නමුත් මම ඒක ගන්නවා. ඒක තමයි දැන් අපි මචං කියලා කණ්ඩායමක් ඉන්නවා. දැන් අපි මචං කණ්ඩායම පරණ සින්දු ආපහු ගේනවා. දැන් මගේ දරුවෝ පරණ සින්දු වලට කැමති නැහැ. ඒ අපි මචංලා කිව්වට පස්සේ ඒ පරණ සින්දු වලට කැමතියි. දැන් උදාහරණයක් විදිහට මගේ නාමලී බැඳී ආදරේ මම අහනකොට අනේ අපච්චි ඕක වෙන channel එකකට දාන්නයි කියලා කියනවා. දැන් එයාලා ඒක අහනවා. ඒ කියන්නේ අපි මචංලා කරන්නේ එක්තරා විදිහකට වජිර කොක්කක් දානවා අර පරණ සංස්කෘතිය වලට උඩින්. හරි ලක්ෂපතිලා හදපු වලට උඩින් මේ කොක්කක් දාන්න හදනවා. ලේසි නෑ ඒක. හැබැයි දැන් ඕකම අනිත් පැත්තට ගත්තයින් පස්සේ ඔය පෞද්ගලික මාධ්‍ය විසින් කරේ ඔය කොක්ක දාන වැඩේ නේද? ඒ කියන්නේ එක තැනක හිර වෙලා එක ආකෘතියක හිර වෙලා එකම විදිහේ රාමුවක හිර වෙලා ගියපු ගමනට පුංචි හැරවුමක් දෙන්න නේද? රාමුව වෙනස් කරා. මම පිළිගන්නවා. ඔව්. හැබැයි වජිර රාමුව වෙනස් කරාට එයාලට තිබුණ අන්තර්ගතය ඊට වඩා ගුණාත්මක කරන්න. ඒකයි. මෙතන එතන ගැටලුව මූලික වශයෙන්ම ගත්තොත් ඒ නිසා වුණ දේ තමයි මෙයාලට සිද්ධ වෙනවා උදාහරණයක් විදිහට අද අපි ප්‍රවෘත්ති නෙමෙයි බලන්නේ. මැදිරිය බලන්නේ. අපි අද බලන්නේ මැදිරිය. මැදිරියේ කරකන මෝල. හරි. අතේ තියෙන ටැබ් එක. එහෙම නැත්නම් එයාලගේ ඇඳුම. ඊළඟට ගත්තොත් එහෙම මේ ඇමරිකාවේ සමහර channel වල මේ මැදිරිය ඇවිල්ලා හයි කරලා තියෙන්නේ. හරි. ඒතර මැදිරිය වැදගත් වෙනවා මැදිරිය කියන එකට වඩා. අර මට මතකයි අජිත් කුමාරසිරි කියලා අපේ සිංහල රොක් මියුසික් සින්දු කියන අපේ සහෝදරෙක් ඉන්නවා. ඔහුගේ එක රොක් සාංග මේ ගීතයක තිබුණා මේ මෙන්න මෙහෙමයි කියන්නේ වචන මම අදහස කියන්නම්. උතුරේ බිම්බොහොම්බෙන් 37ක් සුණු විසුණු වී ගිය බව ඔබ කියන විට ඔබගේ සුන්දර දෙතොල් දෙස මම බලා සිටීම කියලා. හරි. ඒ කියන්නේ මේ දෙතොල්ල මිසක් අරක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක ප්‍රවෘත්තිය යට ගිහිල්ලා අර ආකෘතිය කියන එක බලවත් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාට පස්සේ ඇයි බැරි උනේ මේ සංස්කෘතික නරාවල හදන්නේ නැතුව
ඒකත් පරිස්සම් කරගෙන අපිට ඉස්සරහට එන්න. දැන් කාටද කියන්න පුළුවන් පරණ දේවල් නරකයි කියලා. දැන් ඉබ්බන් වල හන්දිය කියන අලුත් නමක්ද? බම්බල පිටිය කියන අලුත් නමක්ද? කොල්ල පිටිය කියන්නේ කුරුඳුවත් කියන අලුත් නම්ද? මේ පරණ මිනිස්සු දාපු නන්නේ මේවා. මේක තමයි නේද මේ වටිනාකම් පිළිබඳ වෙනස් වීම ප්‍රශ්නය. මේ වටිනාකම් සම්බන්ධ ප්‍රශ්න. වටිනාකම් සම්බන්ධ ප්‍රශ්න. දැන් වජිර ඕගොල්ලෝ මේ කරන වැඩේ කොහෙද වෙන කරන්නේ? මට ඒක කියන්න. එහෙම බෑ යාලට. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වල කැපුවට පස්සේ කොයි තරම් ලිවීමේ කිවීමේ හැකියාව වැඩි වුණත් වැඩක් නැහැ. සරලම උදාහරණයක් මම කියන්න. මට 4 වෙනි අවුරුද්දේ අපේ මගේ විෂය උදාහරණ ළමයි ටිකත් එක්ක මම ලෙක්චර් එක කරනකොට මමම කියලා ඒ කට්ටිය දැන් YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවලු විරාගය චිත්‍රපටිය. ඒක ළමයි කිව්වා මේ ඔන්න සම විරාගය බැලුවා කියලා. මම කිව්වා ඇඬුණාද කියලා. අනේ නෑ මට කිසි ගමන් දැනුන්නේ නැහැ කියලා. මම කියන්නේ විරාගයේ නොදැනෙන විශ්වවිද්‍යාලවල 4 වෙනි අවුරුද්දේ පරම්පරාව හැදුවේ කවුද? එකක් ටියුෂන් මාස්ටර්ලා, එකක් තමයි ලක්ෂපති සම්ප්‍රදාය. ලක්ෂපති සම්ප්‍රදාය. මම සරලව කියන්න වදින මැච්චර කියන්න වෙලාවත් දුන්න හින්දා කියන්න ඕනේ මොකද හේතුව දැන් මෙහෙම යහන්නේ. මේ ඔයාලට අපි මොකක්ද දිලන සින්දුව? මට ජීවන විලමද දෙන්න. අනේ ජීවන විල අපි දුන්නනේ කිඹුල්ලුන්ට. ඔයාලට කොහොමද දෙන්නේ? මෙන්න මේ රේඩියෝ සංවාද. ජීවන විල කිඹුල්ලුන්ට දුන්නලු. එතකොට අහනවා අනේ දෙන්නකෝ දැන් අරෙන් දඟලනවා සින්දු ඕනේ කියලා. කොහෙන්ද කතා කරන්නේ? මම අකුරැස්සෙන් කතා කරන්නේ. අකුරැස්ස දකුණු පළාතට කිට්ටුයි නේද? ඒතර කීප කෙනෙක් කියනවා දකුණු පළාතට කිට්ටුයි නෙමෙයි දකුණු පළාතේ කියලා. මෙන්න ලංකාවේ ඔය ලක්ෂපති සම්ප්‍රදාය. මං කියන්නේ මරුණයි කියලා මිනිස්සු අපිට හිට්ලර්ගේ හොඳ කියන්න බෑනේ. හරි. සමහරට හිට්ලර් නරක මිනිහෙක් ඉඳලා හිට්ලර්ගේ අවුට්සිස් යුද කඳවුරේම ඩෝසර් කරන ඉඩ තියෙනවා. නරක මිනිස්සෙක් කියලා. මොකද නරක මිනිස්සුන්ගේ පුරාවිස්තු වස්තු තියෙන හොඳ නෑ ලෝකේ. එහෙමනේ දැන් හැදලා තියෙන අලුත් සම්ප්‍රදාය. නරක මිනිස්සුන්ගේ පුරාවස්තු වෙනස් කරලා දාන්න ඕනේ. හරි. මේ හොඳ මිනිස්සුන්ගේ පුරාවස්තු විතරයි තියෙන්න ඕනේ. විශේෂම ගත්තොත් මේ හිට්ලර්ගේ චිත්‍ර සේරම විනාශ කරන්න ඉඩ තියෙනවා. මොකද හිට්ලර් ලක්ෂ ගණන් මිනිස්සු මරපු හින්දා. මම අහන්නේ මෙන්න මේ ගැටලුව වචිර. අර ගමනයක වගේ මේ වටිනාකම් සම්බන්ධ ගැටලුවක් අපි මතක කරගන්න මේක තමයි හේතු උනේ. ඔබ මගේ ඔය වෙල්ලල මහත්තයන් අහපු ප්‍රශ්නේ මොකද්ද? මෙච්චර සාක්ෂරතාවය වැඩිලත් ඇයි පත්‍ර කියවන්නේ නැත්තේ කියන එකට හේතුව ඒක. මම දකින විදිහට. හොඳයි. අතරම මේ අපිට මුල් අධීරයේදී මුල් අවස්ථාවේදී පුවත්පත සහ පුවත්පත හා සබැඳි කාරණා පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අපිට පුවත්පත සහ පුවත්පතේ අන්තර්ගතයේ පුවත්පත් සාහිත්‍යය පිළිබඳව තවත් තොරතුරු කතා බහ කරන්න පුළුවන්. අපිට යන්නට දෙන්න අවසර විරාමයකට. අද ලිවිසිරි ප්‍රේමේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ පුවත්පත සහ සාහිත්‍යය පිළිබඳව. නිතිඥ කොග්ගල වෙල්ලාල මහත්මයා, එවැගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දම්බදිසානායක මහත්මයා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර මහත්මයා එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අතරම දැන් මේ කාලෙන් කාලට භාෂාත්මක වෙනස්කම් පුවත්පත තුල සිද්ධ වෙනවා වෙල්ලාල මහත්මයා. දැන් අපි මේ කාලේ ගත්තොත් ප්‍රවෘත්ති, ඒ කාලේ ගත්තොත් ආරංචි. එතකොට මේ කාලේ ඔවුන්, ඒ කාලේ ඒ මහතුන්. එතකොට අදහස් කළ අවස්ථාවේ කියලා කියනවා ඒ කාලේ කිව්වේ අභිප්‍රා කරපු කාලය කියලා මේ භාෂාත්මක වෙනස්කම්. එතකොට ආධාර අනුග්‍රහ උපදෙස්, උපකාර ගුණ දැනුවත්කම් මේ පරිශ්‍රණයක තිබුණු දේවල් පිළිගනිමු, ප්‍රවා ගනිම්හ කියලා තමයි ඉස්සර කිව්වේ. පරිවර්තනය, ත්‍රාන්සලාත් මෙහෙම මේ වෙනස් වෙච්ච විදිය ගැන මේ ලිපිය ලියන්නේ මහාචාර්ය රෝහන් ලක්ෂ්මන් පියදාස මහත්මයා, කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ මහාචාර්යතුමා. එතුමන් මේ පරිශ්‍රණයක මේ භාෂාත්මක වෙනස්කම් පුවත්පතට කරපු බලපෑම පිළිබඳව ලියා දක්වනවා. එතකොට මේ වෙනස්කම ඇති කරන්න හේතු සාධක වෙච්ච කාලීන දේවල් හොයාගෙන බලාගෙන යනකොට ලෝක ඉතිහාසයේතම බලපෑව කාර්මීකරණය. මේ කාර්මීකරණය පුවත්පතට බලපෑම් කරපු විදිය පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. හොඳ ප්‍රශ්නයක් මතු කරේ. තාක්ෂණය මත තමයි අද තියෙන සියලුම මාධ්‍ය කලාවන් රඳා පවතී. තාක්ෂණය දියුණුවත් එක්ක. දැන් මේ පුවත්පත් කලාවටත් මේ තාක්ෂණය මගහරින්න බෑ. අලුත් තාක්ෂණ විදි පුවත්පත් කලාවටත් යොදා ගන්නවා. ඉතලා ඩිමෝ තාක්ෂණය අපි උපයෝගී කරගත්තා. ඒ වගේ අපි පුවත්පත් වලට
ගත්ත හැම වෙලේම අලුත් තාක්ෂණය. ඒකෙන් තමයි මේ පුවත්පත් රඳා පවතින්නේ. අලුත් දේ දකින්න ජනතාව කැමති. ඉස්සර අතීතයේ තියෙන පොතක මුල පිටුවේ තියෙන හැඩය දැන් නැහැ. දැන් අලුත් කලාවක් ඒකට ඇවිල්ලා තියෙනවා. අලුත් වර්ණ සංයෝජන තියෙනවා. ඒ නිසා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම හොඳයි. ඒක රටකට අවශ්‍යයි. නිසා පුවත්පතක රඳා පවතින හේතුවක් හැටියට තමයි මේ වෙනස් වීම. වෙනස් වුණොත් තමයි මේක නැත්තම් පුවත්පතත් අතීත වස්තුවක් බවට පත් වෙනවා. නව වෙනස් වීම අවශ්‍යයි පුවත්පතට. ඇත්තටම ඒ කියන්නේ ඒ වෙනස් වීම මුද්‍රණ තාක්ෂණය මත නෙවෙයි දැනුම් සම්භාරයත් එක්ක වෙනස් වීම සිද්ධ වෙනවා. විශේෂාංග ඇතුළත් වෙන්න ඕන දැනුමත් එක්ක. විශේෂාංග ඇතුළත් කරනකොට ඇත්තටම අපි දකින්න ඕන වර්තමාන යුගයත් එක්ක වැදගත් වෙන කරුණු පුවත්පත ඇතුළත් කරගන්න. එහෙම නැත්නම් පුවත්පත ජල්පැනගේ භාණ්ඩයක් බවට පත් වෙනවා. වර්තමාන යුගයේ පුවත්පතේ වටිනාකම රඳා පවතින්නේ යුගයේ ජීවත් වන නිසා, අද ජීවත් වන නිසා, අද තියෙන තොරතුරු ගේන නිසා. මේ ශනික තොරතුරු ගලාීමේ හැකියාව පුවත්පතට තියෙනවා. ඒක තමයි රඳා පවතින්නේ. දැන් අපිට මේ මට මතක් වුණා ෆෙඩරල් කොමියුනිකේෂන් කොමිෂනර් හැටියට ජොන්සන් කියන මහත්මයා කියලා තිබුණා. දේශපාලන බලය රඳා පවතින්නේ රූපවාහිනිය මත කියලා. ලෝකයේ දේශපාලන බලය රටක දේශපාලඥයෝ බිහි වෙන්නේ රටක බලය අත් කරගන්නේ රූපවාහිනිය මත කියලා. අතීතයේ ඔක තිබුණා. අතීතයේ තිබුණ පුවත්පතට ඔක. අතීතයේ රාජ්‍ය ආණ්ඩු පෙරළුවේ පුවත්පත්. ලංකාවේ ලේකම්සායත් තියෙන කොයිතරම් දේවල් කරාද අතීතේ. එහෙම පුළුවන්කම තිබුණා. පුවත්පත් වලට තිබුණු ස්ථානය දැන් වෙනස් වෙමින් යනවා. හැබැයි මේක ආරක්ෂා කරගන්න අවශ්‍යකම තියෙනවා. ඒ ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වෙන මේ කර්තෘවරු සහ ලේඛකින්ගේ අතේ තමයි මේක තියෙන්නේ. මුද්‍රණ කලාවන් වෙනස් වෙනකොට කලා වර්ණ සහ හැඩය වෙනස් වෙනකොට ජනතාව ප්‍රිය උපදවන ආකාරයට පුවත්පත් ගන්න බලනවා. ඇත්තටම පුවත්පත් කියවගෙන යනකොට ඒක එපා වෙන මට්ටමකට පත් වෙනවා. සමහර මුද්‍රණ අකුරු දිහා බැලුවම තාක්ෂණයේ වර්ධනයත් එක්ක පුවත්පත් වර්ධනය වෙන්න ඕන. ඒතකොට තමයි මේක පවතින්නේ. ඇත්තටම මේ මම දකින දේ තමයි පුවත්පතක අතීත අනාගතයක් නැතුව අතීත භාණ්ඩයක් බවට පත් වෙලා වැළලී යාමට අනාගතයේ ඉඩ තියෙනවා අපි වෙනස් වුණේ නැත්තම්. පුවත්පත යුගයෙන් යුගයට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අපිට අවශ්‍යයි. වර්තමානයත් එක්ක අපි වර්තමානයත් එක්ක අපි ගමන් කරන්නම් වර්තමාන ජනතාවගේ අවශ්‍යතාවලට පුවත්පත හැඩගැහෙන්න. ඒක අවශ්‍යයි. හැබැයි සම්ප්‍රදායික පුවත්පත අද වෙනස් වීම සිද්ධ කරේ නැහැ. සම්ප්‍රදායික පුවත්පත ඒ තත්ත්වෙම තාම පවතිනවා. අද අපිට වෙනස් වීම අවශ්‍යලා තියෙනවා. නව දැනුම් සම්භාර සහ නව ආකල්ප ජනතාව අතරට ගෙනියන්න එකම මාර්ගය තමයි පුවත්පතේ. දැන් ඔය මම අර මතය ඉදිරිපත් කර මතයට වඩා රූපවාහිනිය විසින් බලය දේශපාලන බලය ගන්න පුවත්පත් විසින් බලය ලබාගෙන තෝරන කාලයක් අපේ ගන්න පුළුවන්කම තියෙන පුවත්පතට. මොකද පුවත්පත කියවන පිරිස වැඩි දැනුම පුවත්පතේ තියෙන නිසා ඒකට හේතුව විශේෂාංග තියෙන එක. දැන් ප්‍රවෘත්තියකින් ගලාගෙන එන දැනුමට වඩා විශේෂ දැනුමක් පුවත්පතකින් දෙන්න පුළුවන් ගැඹුරු දැනුමක්. ඒ පුවත්පත තමයි විවේක සුවයෙන් ගෙදර ගිහිල්ලා කියවලා දැනුම ලබා ගන්න තියෙන ක්‍රමය. රූපවාහිනිය ගියා ඉවරයි ඒක. අද පැය භාගයක් බලාගෙන හිටිය එතන ඉවරයි ඒක. හැබැයි පුවත්පත එමුනේ ඒක ආරක්ෂා කරගෙන වරින් වර කියවන්න පුළුවන්කම තියෙන මාස ගණන් කියවන්න පුළුවන් තියෙන දරුවන්ට දෙන්න පුළුවන්කම තියෙන දැනුම පුවත්පතක වටිනාකම ඒකයි. ඒ නිසා පුවත්පත කවදාවත් නැති කරන්න පුළුවන් භාණ්ඩයක් නෙවෙයි. ඒක දිගින් දිගටම පවතිනවා. ඒ නිසා පුවත්පතක වටිනාකම රඳා පවතින්නේ ඒ අන්තර්ගතය තුළ තියෙන දැනුම් සම්භාරය මත. දැන් විශ්වවිද්‍යාලයකට වඩා වටිනා පුවත්පත සමහර අවස්ථාවල. ඒක තමයි ලෙනින් කිව්වේ. ලෙන්ගෙන් ඉල්ලුවා ඒගොල්ලන්ට ඉක්මනින් පාසල් ඕන කියලා ඇවිල්ලා. මිනිස්සු විප්ලවයෙන් පස්සේ 17 ඇවිල්ලා ඉල්ලුවා අපිට දෙන්න කියලා පාසල්. ඒ ක්ෂණිකව පාසල් දෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ලෙන්ට. ඒ වෙලාවේ බලය තිබුණේ නැහැ. ආර්ථික හැකියාවක් තිබුණේ නැහැ ගම්වල දෙන්න මේ පාසල්. ඔහු කිව්වා මම පාසලක් කියවන ඔයගොල්ලෝ ගෙදර ගිහලා ඉන්න බලාගෙන කියලා. එව්වේ මොකද්ද ටාස්ක් පුවත්පත් තමයි යවුවේ. ශාලාවක් හදලා ඒකට පුවත්පත් යවුව එක කියවන්න කියලා කිව්ව ජනතාවට. ඒක තමයි පාසල. ඒ දැනුම් සම්භාරය තිබුණ පත්තරේ. මේ දැනුම් සම්භාරය ආරක්ෂා කරගන්න තරම් හැකියාවක් අද අපිට තියෙනවද කියන තමයි ප්‍රශ්නේ. අද වෙලා තියෙන වෙළඳ දැන්වීම් වලින් පුවත්පත් පිළිලා. ඒක වෙළඳ පොළ තියෙන පුවත්පතේද. ඒත් දැනුම් සම්භාර සහිත පුවත්පතක් අපිට අවශ්‍යලා තියෙනවා. ඒක මුදුරට අපිට සමහර පුවත්පත් අපි දකින්න ඔය හොඳ පුවත්පත් දකින්න තියෙනවා ලංකාවේ. ඒ වගේම අගය කළ යුතු පුවත්පත් තියෙනවා. ඒ අතරතුර අපිට හොඳ හරවත් දෙයක් දකින්න පුළුවන් පුවත්පතක් එනවා නම්
ජනතාවයකට පේනවා අයින් වෙන්නේ නැහැ. ටෙලිවිෂන් එකත් එක්ක තරඟයක් දෙන්න පුළුවන්කම තියෙන පුවත්පත. ඇත්තටම දැන් ඔය අපි කියනවා මේ එඩිටෝරියල් එක කියලා. එඩිටෝරියල් එකේ බලය ගිවිලීම දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන. පුවත්පත මිනිස්සුන්ගෙන් පුවත්පත ඈතට යෑම කාර්මීකරණයවත් සමාජ ක්‍රමයවත් රූපවාහිනියවත් ගුවන් විදුලියවත් බලපෑම නෙවෙයි පුවත්පතේම තියෙන එහි තියෙන ලිපිවල වෙන්න පුළුවන් අන්තර්ගතය වෙන්න පුළුවන් ලේඛන ශෛලිය වෙන්න පුළුවන් ඉදිරිපත් කරන දේවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කෙටි කාලීන අරමුණු ලුහු බැඳීම වෙන්න පුළුවන් මේ සියල්ල. හැබැයි මට මතක විදියට මම දන්න විදියට ගාමිණී මහත්තයලා පත්තරවල ඉන්න කාලේ මේ එඩිටෝරියල් එකට එහෙම නැත්නම් කතෘ මණ්ඩලයට අවශ්‍ය කරන දේ පුවත්පත ඇතුළට ගේන්න පුළුවන් වුණා. කියන්නේ අලවි අංශයට බලවත් වෙන්න පුවත්පතේ ඉඩ දුන්නේ නැහැ. ඔජිර ඔබ ඊටාම ප්‍රබල ප්‍රශ්නයක් මතු කළේ. මොකද දැන් ඔය පත්තර ආණ්ඩුවට පාරගත්තට පස්සේ ලේක් හවුස් එකේ ඇවිත් ප්‍රවාදයක් තමයි කතෘ අනුක්තව ඉන්නවා කියලා. දැන් සිංහල භාෂාවේ තියෙන ව්‍යාකරණ එකක් කතෘ උක්තව ඉන්නකොට තමයි කතෘ බලවත්. ඊට පස්සේ කතෘ අනුක්තව ඉන්නවා. කතෘ අනුක්තව ඉන්නවා කියන එක ඒ කාලේ හිටිය මාධ්‍යවේදීන් අදහස් කරේ කතෘට බලයක් නැහැ කියන එක. දැන් අද ඔබ කිව්වා වගේ අද ඇත්තටම අද පුවත්පතකට ලංකාවේ මම දකින ආකාරයට ලංකාවේ ජනගහනත් එක්ක සාකච්ඡා බලවම ලක්ෂ 5කට අඩු වෙන ලංකාවේ ඕනෑම පුවත්පතක් මුද්‍රණය වෙන්නේ. දැන් ජපානයේ ඉනෝයිකාර කියන සම්පකාර පත්‍රය පිටත් මේ මුද්‍රණය වෙනවා ඒ කාලෙත් ලක්ෂ 5ක්. මේ සම්පකාර පුවත්පත. නේ? එතකොට දැන් අර වෙළඳ වටිනා දැන් ඉස්සර අපි ලේක් හවුස් ආයතනයේ අපේ ආරම්භක යුගයේදී හිටියේ නැහැ මේ මාකටිං මැනේජර් කෙනෙක්. ඒ කියන්නේ අලෙවි ප්‍රචාරයක් තිබුණේ නැහැ. අද පුවත්පතත් කියන්නේ මේ වෙළඳ පොලේ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. කියන්නේ මාකට් එකක් තියෙනවා. දැන් පුවත්පත විකුණන්න වෙනම තියක් ඉන්න ඕනේ. පුවත්පත ඒ කතෘවරුට වඩා වැදගත් වෙන්නේ මේ අලෙවි කළමනාකරන. ඒ කියන්නේ වෙළඳ කළමනාකරන. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ තමයි ආදායම ගේන්නේ. ඒගොල්ලෝ ගිහිල්ලා සමාගමකට කරනවා අපි කැන්වසල් වගේ ඒගොල්ලෝ ගිහිල්ලා වෙළඳ දැන්වීම අරගෙන එනවා. එතකොට වෙළඳ දැන්වීම තිබුණාම ඕනතරම් මගේ අත්දැකීම් වල අපි දකිනවා ඉස්සෙල්ලා මොකක්ද පුවත්පත ගලවන්න කියලා කියන්නේ. ඉතින් අපි දැන් මම ඉන්න කාලේ ඇත්තට අපේ ටිකක් බලයක් තිබුණ නිසා අපි සාහිත්‍ය පිටුපඩි ගලවන්න හම්බුනේ නැහැ. නමුත් දැන් ඕනම ආයතනයක කියන්නේ ඉස්සෙල්ලා මොනවා ගන්න? ඔය සාහිත්‍ය පිටුට ගලවලා දාන්න. පිටු 4 දෙක වෙනවා දෙක වෙලා 4 දෙක වෙනවා. ඒ කියන්නේ වෙළඳ පොළට වුණා කරන දින සමහර ලාවට කියන්නේ දැන් සමහර ලාවට දැන් ඔය රූපවාහිනී මාධ්‍ය වල අදත් ඔය Facebook වල තිබුණ එක විහිළුවක් තමයි. අපි මේ මැච් එක බලන්න ඉඳගත්තා. අපි ඒකට අස්සට මේ අපි මේ වෙළඳ දැන් ටික බලන්න ඉඳගත්තා. ඒක අස්සට මැච් එකක් දාලා කියලා. නේ? ඒ වගේ හරි උත්ප්‍රාසාත්මක දේවල් අපේ නිර්මාණ කරන්න පුළුවන් අය ඉන්නවා. දැන් අර පුවත්පත් වල තිබුණේ ඔබ කිව්වා වගේ අර අද තියෙන්නේ වෙළඳ මේ වෙලා ඒ කියන්නේ වෙළඳ පොළට තමයි පුවත්පත නිකුත් කරන්නේ. එතකොට වෙළඳ පොළේ අවශ්‍යතාවය මොනවද? දැන් ලේක් හවුස් එකේ අපි ඉන්න කාලේ සහ අපිට එහා කාලේ මාටින් වික්‍රමසිංහලා ගෝවල ඊට පස්සේ ජී.වී.සෙන් නායකලා ඔහොම ඉන්නකොට දැන් ඩබ්ලිව්.සීල මහත්තයා වුණත් පුවත්පත් වල නවකතා ලියලා තියෙනවා. දැන් සිරිබර සංගරාව කියලා එකක් තිබුණේ දැන් ඒ කාලේ. පරෝය මේ ලක්මිණි පහන්ටත් ඉස්සෙල්ලා වගේ කාලේ සමකාලීනව නවකතා කොටස් වශයෙන් පළ කරලා තියෙනවා. වික්‍රමසිංහ මහත්මයාගේ ඔය පොත පෞකාලනේ ගැව්වේ පුරාණ ස්ත්‍රීන්ගේ ඇඳුම් කියලා. ඒ සිළුමිණි පුවත්පතේ ගිල්ලිපි. ඉතින් ඒකෙන් පේන සමාජයේ මොකක් හරි මිනිසුන්ගේ සංවාදයක් තිබුණා. කාන්තාව ඇඳි යුතු ඇඳුම් මොකක්ද? නමුත් අද අලුත් වටිනාකම් ඇවිල්ලා තියෙන පුද්ගලයා වටිනාකම්. එතකොට මිනිසුන්ට කියෝකෝ ඉන්න ලාවකුත් නැහැ. ඒක අර පැරණි සමාජය තුළ දැන් අපි පුවත්පත් කලාවට යනකොට මිනිස්සු බලාගෙන හිටියා. දැන් මිනිස්සු රබර් මිල දාගත්තේ පුවත්පතේ. ඒ කාලේ මිනිස්සු ඕන කරන ගාමිණී එක රබර් මිල. නමුත් ඔබ දන්නවා මම හිතන්නේ 2000 ඉස්සෙල්ලා 1990 හරියටම වර්ෂය මතක නැහැ. මාත් වැඩ කරන අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ නෝ ධම්මික ගංගාන දිසානායකතුමා මහාචාර්ය ශනිකව විශ්වවිද්‍යාලයේ ඇතුළු වෙච්ච ළමයි 300කින් පොඩි සමීක්ෂණයක් කළා. පුවත්පත්වල. පුවත්පත් සාහිත්‍ය ආරම්භය පොඩි ප්‍රශ්න පත්‍රයක් දීලා. ඔය පුවත්පත් ඔබ දන්නවද කී දෙනාද පුවත්පත්කින් 11%යි පුවත්පත් කියවන්නේ. ඒ 11%න් 8%ක්ම කියුවේ ලග්න පලාපල විතරයි. පුවත්පත් මම ගිහිල්ලා දිවෙන පුවත්පත වෙන ලිපියක් ඔතෙන් ලියුවා. එතකොට පේනවනේ කියවීම තමයි තිබුණා ලග්න පලාපල කියන්නේ පුවත්පත් වල තියෙන වෙනම නමුත් ලග්න පලාපතන මිනිස්සු බලන සමහර අය මිනිස්සු පුවත්පත පෙරලා බලන්නේ. සමහර අය ඉන්න පුවත්පත ගත්ත ගමන් අර බටහිර ලේඛක මේ විචාරකයෙක් කියලා තියෙන්නේ මම පුවත්පත කියලා දේශපාලන කුණු කොන්දල් වලින් ඔළුව හිරිවැටුනහම අන්තිම පිට බවවල ක්‍රීඩා ප්‍රවෘත්ති බලනවා කියලා. එතකොට ක්‍රීඩා තියෙනවා. කවි තියෙනවා පුවත්පත් වල. නේ කාටුන් තියෙනවා. නේ එතකොට දැන් ඕන තරම් අපි දන්නවා දැන්
කරුණාදාසක සිනායල ඕන කෙනෙක් දිනවෙන පොත්පත් ගත්තාම කාලේ බලනවා. ඒක ඉතින් මොකක්ද අහන සමහරලාට අහනවා. ඒගොල්ලන්ට තිබුණා හරි උත්ප්‍රාසයක්. දැන් ඒ පොඩි කාටුන් එකක් තියෙනවා. ඇයිලා මෙයා විරණ බින්දින්නේ? මොකද ගීත නිබන්ධක එක්කෙනෙක්ට කල්පනාව. නේ? ඒ වගේ ඕ එක පොඩි සරල වාක්‍යයක් තියෙනවා. ඊට පස්සේ ඌ තව දවස් වෙනසක් කිව්වා අහනවා. අපි පෙන්නුවා නාලාගිරි දමනේ. කවුද නාලාගිරියට ගත්තේ? ප්‍රයිවට් බස් කාරයෙක්. කරුණාදාස කියනනේ. ඉතින් අපිට බැලුවම මේ සමාජ විචාරයක් විඥානයක් පුවත්පත් වලින් ඉස්සර දුන්නා. එක්ක ලිපියකින් එක්ක කාටුන් එකකින්. නමුත් අද ඒ තත්ත්වය නැති වෙලා ගිහලා තියෙනවා. අපි දැක්කාම රටේ ඒ කියන්නේ රටේ මේ පද්ධතිය බිඳ වැටීමක් මා දකිනවා. දැන් ඉස්සර කෙනෙක් පුවත්පත යනකොට බයයි. දැන් අද අපිට පේනවා සමාජයට විරෝධයක් කරනවා. දැන් විශාල රැලියකට ගිහිල්ලා Tamanට විරුද්ධක් විවේචනයක් කරනකොට ඔහු එහෙම ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සු මේ වගේ නිර්වින්දන වෙච්ච අමුතුවෙන් හිරිවට්ටපු දේශපාලන හමක් මිනිසුන්ට ලැබිලා තියෙනවා. ඒක මං හිතන්නේ මේ රටේ පැවැත්මට හෝ මාධ්‍ය පැවැත්මට හෝ යහපත් ප්‍රවණතාවයක් කියලා දකින්නේ නැහැ. මොකද දැන් ලේක් හවුස් ආයතනය පවරා ගැනීමෙන් අදහස් කළේ පුවත්පත්වල ඒකාධිකාරයේ බිඳීම ඒ කාලෙදී. නමුත් අපි දැක්ක අපේ ඇස් දෙකකින් අපි දැක්ක දේ තමයි ලේක් හවුස් වල තිබුණු ජනමාධ්‍ය වේදිකේ තිබුණු වටිනා සම්ප්‍රදායන් එකින් එක බිඳවැටලා ගියා. එතකොට අපිට පේනවා දැන් අත් වශයෙන් මොකද අපි සමස්තයක් වශයෙන් ගත්තොත් අපිට පේනවා අපි මේ රටේ ක්‍රියාකාරී හිටපු කියලා අපිට පේනවා නිකන් මාධ්‍යකරුවන්ට කලාකරුවන්ට මේ ඔක්කොටම තියෙන පොඩි ෂිෆ්ට් එකක් තියෙනවා. ඒක අවුරුදු 4 වෙනවා එහෙම නැත්නම් අවුරුදු 5 වෙනවා. ඒ කාලය තුල එනවා එයා ප්‍රධාන කතුරු වෙනවා, කතුරු මණ්ඩල අධ්‍යක්ෂ වෙනවා, ඊළඟට එයා පත්‍රෙ මෙහෙවනවා, අනිත් විද්‍යුත් මාධ්‍යාවත් ගොඩාක් කියන්න කිව්වොත් ටිකක් ඇත්ත කියන්නේ හරි අමහිරින්නේ නේද? ඉතින් ඒ නිසා මේ යම් ගොඩක් අය හිතරි දෙනවා. මොකද සත්‍ය නෙවෙයි දැන් අපි පුවත්පත පටන් ගන්නකොට කියන්නේ අපි කියන්නේ සත්‍ය වෙනුවෙන් පිටේ ඉන්නවා. සත්‍යයේ හඬ නේ අපේ ගත්තම් බලන්න ඕනම රූපවාහිනී පිළිින්නේ සත්‍ය වෙනුවෙන්නේ. නමුත් සත්‍ය වෙනම තියෙනවනේ. දැන් අපි සාම්ප්‍රදායික මාධ්‍යවල අපිට උගන්වන විදියක් තමයි ඔබේ පැත්ත, මගේ පැත්ත සහ නිවැරදි පැත්ත. නිවැරදි පැත්ත කොහෙද තියෙන්නේ? නේ? ඒ කියන්නේ මේ අපේ කාලේ දැන් ඕනම සංවාදයට විද්‍යුත් මාධ්‍යවල අපිට ආව පුවත්පත් සංවාදවල කියනවා නේ අපේ කාලේ එහෙම දෙයක් උනේ නැහැ. හැබැයි ඒක හැම බැලුවම වෙලා තින්නේ හැමදාම වෙලා තියෙන එකම දේවල් තමයි. ඒ කියන්නේ දැන් පුවත්පත් වලින් මං මාධ්‍ය වලින් කියනකොට අපි විශාල ප්‍රශ්නයක් තියෙනවා අපිට මාධ්‍යකරුවෝ විදිහට අපිට අපේ යුතුයකම සමාජය දැනුවත් කිරීම කරන්න බැරි වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. මොකද මේකට ප්‍රකට උදාහරණයක් තියෙනවා අපි කියන එකක් තමයි ක්‍රිස්තුස් වහන්සේ අර බරබ්බස් කියන හොරයි දෙන්නම අල්ලගන්න. අල්ලගත්තන් පස්සේ අහනවා ප්‍රජාතන්ත්‍රවාදී අනුව මේ දෙන්න කෙනෙක් නිදහස් කරන්න පුළුවන්. කවුද නිදහස් කරන්නේ? මිනිස්සු කියනවා බරබ්බස් හොරා. ක්‍රිස්තුස් වහන්සේ යන ගහන. නේ? කුරුසේ එල්ලනවා. නේ? එතකොට ඒකට කියන එක තමයි මාධ්‍ය ප්‍රෝගන්න දේ තමයි ජනමාධ්‍යකරුවෝ විදිහට අපි සමාජය දැනුවත් කරලා තිබුණේ නැහැ. මිනිස්සු දැනගෙන හිටියේ නැහැ ක්‍රිස්තුස් වහන්සේගේ වටිනාකම නේ. අපි දන්නවා සොක්‍රටිස් සත්‍ය වෙනුවෙන් පෙනී හිටලා වහල්ල මැරෙන්න ඕනේ කාලෙට. මොකද වෙනත් ග්‍රහය ගැන කතා කළා. අද වුණත් අපි දන්නවා දැන් උඩ තරම් පවුණු කාලේ විචාරන්න. දැන් බුදුන්ගේ රස්තියාදු. නේ? දැන් ඒව විශාල සමාජ ආందోලනයක්ම ඇති වුණා. නේ? ඊට දැන් අපි දන්නවා දැන් ඊළඟ මොකක්ද දැන් තරුවන් සරණයි. ඒ කියන්නේ මේ මාකටිං වැඩ මේ වැත්තෙන් බැලුවාම මේ තරුවන් සරණයි කියන පොඩි කෙටි නාට්‍යව මොකද ඒකේ පිටපත මම දැක්කා. ඒකේ තාම ඒකේ එහෙම දෙයක් නැහැ. නමුත් මේ වෙළඳ මේකෙන් තමයි එහෙම තියෙන්නේ. දැන් ඒ කියන්නේ දැන් පුවත්පත් වලට සිද්ධ වෙනවා. නවීන කියන්නේ සාහිත්‍ය කලාවට සිද්ධ වෙනවා. අර වෙළඳපොළ බලාගෙන තමන්ගේ මෙහෙම කරන්නේ. එතකොට වෙළඳපොළ දැන් මහාචාර්ය සරච්චන්ද්‍ර විශාල කෘතියක් ලියලා තියෙනවා. ඒක ඇත්තට සමාජගත වෙලා දුන්නේ බහු විඤ්ඤාපන මාධ්‍ය පිළිබඳව කියලා. ඔය සරෝජ ප්‍රකාශනයක් විදිහට තියෙන ලංකාවේ මම හිතන්නේ හොයලා ඔය ධර්මිෂ්ඨ සමාජය වගේම තමයි. ඔහු ඒකේ වෙළඳ වටිනාකමක් වෙනවා. එයා කියලා තියෙනවා ගීතයට වෙළඳ වටිනාකමක් වෙනවා. දැන් අපි අහපු නේ ඈත දැන් ධම්ම කිව්වා ධම්මගේ දුව කැමති වගේ මගේ දුවත් සමහර ලාවට සමහර ඔය ගීත වලට කැමතියි. නමුත් දැන් සමහර ලාට අපිත් එක්ක අද ඇතම් විද්‍යුත් මාධ්‍ය වල අපි හොඳ ප්‍රකට ගීත අලුත් ආධුනිකයන් ලවා ගායනා කරනවා. ඉතින් සමහරට අර ගීතේ අප තුළ තියෙන ජනගත වෙලා තියෙන අපේ මනසේ තියෙන වෙන විදිහට තැම්පත් වෙලා තියෙන. එතකොට අපි ඒකට කැමති නැති වෙන්න පුළුවන්. ඉතින් අර ලෝකයේ දැන් කුමාරතුන් කිව්වාගේ අලුත් දේවල් නොතකන ලෝකයේ ජාතිය මේ නොනගි නේ. ඉතින් ඒ නිසා අලුත් විය යුතුයි. හැබැයි මේ අලුත් වෙන්නේ කොහොමද? අපේ සංස්කෘතික සීමාවන්, අපේ සමාජ වටිනාකම් කොතනද තියෙන්නේ? අපි මොන සමාජයේද ඉන්නේ? අපි පුවත්පත් වලට ඇතුළු මේ මාධ්‍ය තනිකරම වෙළඳ ව්‍යාපාර අවශ්‍ය තමයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ දැන් පුවත්පතක් වෙළඳ දැනීම නැතුව යන්න බෑ. රූපවාහිනිය මාධ්‍යයක් දැනීම නැතුව යන්න බෑ නේ. නමුත්
ඒක සීමාව කොහොමද? ඒක අපි කොතනින්ද සෑයීමකටපත් වෙන්නේ? ඒ නිසා අපි මම දකින දේ තමයි අද ජනමාධ්‍ය වල උඟක් වෙලාවට අපි තාක්ෂණික පැත්තෙන් ගොඩාක් දිනුලා තියෙනවා. අපි ලේක් හවුස් ආයතනයකට අපිට ඡායාරූපයක් ගන්න ගියාම රීල් එකේ 12යි දෙන්නේ ඡායාරූප ශිල්පියාට. අද එහෙම නෙවෙයි. අද හරියට 100ක් විතර ගන්න පුළුවන් පිටු නේ. ඕන තරම් අද තාක්ෂණය දිනුලා තියෙනවා. ඉතින් ඊළඟට අපේ කාලේ තිබිච්ච වඩා වෙනස්. දැන් අද අපි පුවත්පත ගහලා ඉවරනකොට අපි උදේ පාන්දර අපි හිතන මෙන්න නුගේ උඩ පාලම උඩ හදිසිරියානතොර. දැන් පවුණු කාලේ මට මතකයි ධම්ම සඳහන් කළා කවුද අපේ ඔය නිමල් ලක්ෂ්වජේ ආරච්චි LTT එකේ පහර දෙන වෙලාවේ කොටුවේ ඔහු ලයිව් දුන්නා ඇහිල්ලා. ඔහු විචාර මේ නිවේදකයා කියනවා අපිට පේනවා මං හිතන්නේ දුවගෙන එනවා LTT කෙනෙක් වෙයිතුයි අපි ආරක්ෂා වෙලා අපි ඔබට ඉදිරිපත් කරන්න කියලා මිනිස්සු බලා ඉන්නවා. කොළොන්නාවේ තෙල් ටැංකිය ගිනි ගන්නකොට එතන ගිහලා මාධ්‍ය ආයතන ලයිව් දෙනවා. එතකොට පුවත්පත් වලට පොඩ්ඩක් මුළු ගහන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂණෙත් එක්ක තියෙන හරමෙදී ඒ නිසා පුවත්පතුත් බලනවා කොහොම හරි මේක පවත්වාගෙන යන්න. ඒ කියන්නේ ඔවුන් අලුත් දේවල් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ මේ අලුත් වටිනාකම් දෙනවා. දැන් භාෂාව ගත්තොත් එහෙම අද ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නිසා ලංකාවේ මේ සිංහල භාෂාව විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. ඕනද කියන්නේ ඇමතිවරුන් යයි. නේ? අර රූපවාහිනී වල අඩියෙන් යන මේ තියෙන යටට යන වෙන වාක්‍යයක් කියන්නේ ඒක බලන්න ව්‍යාකරණ කුල තියෙනවා කියලා වෙන්නේ. අපි සිංහල නම් හැබැයි ඉංග්‍රීසි භාෂාව වරද්දන්නේ නැහැ. මොකද ඉංග්‍රීසි භාෂාව වැරද්දුවොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලැජ්ජ වෙන්න වෙනවා. ඉතින් මිනිස්සු සිංහල භාෂාව නිකන් අයිතිකාරයක් නැති දෙයක් නේ සිංහල භාෂාව. දැන් ඇත්තටම ඔය ජාතිය සංස්කෘතිය මේකට අයිතිකාරෝ නැහැ. පොඩි අයිතිකාරයෝ ඉන්නවා දේශපාලන ඔය ඡන්දය තියෙන කාල වෙනකොට. නමුත් සාමාන්‍යයෙන් ගත්තාම මේවට අයිතිකාරෝ නැහැ. ඉතින් මම හිතන්නේ අපේ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගලා නැහැ. මම හිතනවා ඉතින් මමත් ඒකේ මම දන්නේ මම ඉන්නේ ඒකේ පැමිණිල්ලද විත්තියද කියලා මම දන්නේ නැහැ. ඒක ඔබ තීරණය කරන්න ඕන. මේ ඒ නිසා මේ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගලා නැහැ. සාක්ෂරතාවයේ දුරනෙලා තිබෙනවා, තාක්ෂණයේ දුරනෙලා තිබෙනවා, පුවත්පත් ඕන තරම්. දැන් අපි ඉන්නකොට දැන් අපේ කාලේ මම හිතන්නේ ඉතින් තාක්ෂණයේ දුන්නේ දිනමින් පුවත්පත මුද්‍රණ 7ක් ගැහුවා. මම දන්නේ අද කීයක් ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මුද්‍රණය කරන්න බැරි තරමට මැෂින් එක රොත් මුද්‍රණ තරම් ප්‍රමාණයක් සිළුවන් පත්‍රෙත් මුද්‍රණය වුණා. ඊට පස්සේ ගෙනාව තාක්ෂණය. ගෙනාවෙන් පස්සේ ඊට පස්සේ අද විනාඩි 10කින් විතර අපි රාය එළිවෙනකල් වැඩ කළා තමයි පත්‍රය එළියට දැම්මේ. මට මතකයි අපි දිවයින පත්‍රය අරන් ගන්න ගිහලා දිවයිනේ රාය එළිවෙනක පහුදා වෙනකම් අපි වැඩ කළා. තාක්ෂණය තිබුණා. අපිට එච්චර තිබුණේ නැති නිසා. අද එහෙම නෙවෙයි. අද අපි ගානේ නිව්යෝක් ටයිම්ස් ගන්නවා වගේ ඇමරිකාවෙන් නම් ගන්නවා සිංගප්පූරේ ටයිම්ස් මේ ටයිම් සංගරාව මුද්‍රණය වෙනවා නේ. ඉතින් නමුත් මම කියන්නේ ඒක තාක්ෂණය කොච්චර දියුණු වුණාද? දැන් මිනිසුන්ගේ ආකල්ප වශයෙන් මිනිසුන්ගේ සාරතර වශයෙන් දැන් පුවත්පත්කේ තියෙන කාර්යභාරය ගැන මම හිතා අපි ඉදිරියට කතා කරමු. මේ සමාජ වගකීම් ඉටුලා තියෙන කියන විශාල ප්‍රශ්නයක්. පුවත්පත ඇතුළු සියලු ජනමාධ්‍ය වලින් මේ ජනමාධ්‍යකරුවගේ කාර්යභාරය ඉටුලා තිබෙනවා. එහෙම නැත්නම් දේශපාලන කාර්යභාරයක් දෙකෙන් කරන්නේ. වෙන මොකක්ද අපි කරන්නේ? දැන් අපේ නීතිඥ වෙලාල් මහත්මයා කිව්වා හරබර ලිපි තියෙන්න ඕනේ කියලා. කවුද මේක කියවන්නේ? ඔය වැඩක් නෑ කියලා. මිනිස්සු දකින්න දැන් අද මිනිස්සු ඊටාම අලස දේවල් කරන්නේ. මේ රූපවාහිනිය හරියම නැත්නම් උදේ කියන ප්‍රවෘත්ති එතනින් පත්තරේ බලාගත්තා. එහෙම නැත්නම් තමන්ගේ SMS එකක් හරි තමන්ගේ Facebook එකට ගිහලා මූණ පොතට ගිහලා එකකින් අවශ්‍ය පත්‍ර මේ ලිපියක් කියවනවා. මං හිතන්නේ නැහැ. ඉතින් ඊටාම සුළු ප්‍රමාණයක් මං ඉස්සෙක වගේ 111නේ. දැන් විශ්වවිද්‍යාලයේ අවුරුදු ඇතන 300 ගානක බැලුවා 111යි. ඒ 111 නුත් 108ක් පත්‍රෙන් කියවල තියෙන ලග්න බලාපොරොත්තු. දැන් ඇත්තටම දැන් ඔතෙන්ට ආවයින් පස්සේ දැන් හරි කොටුවේ බෝම්බ පිපිරණ එක සජීවීව වාර්තා කරන්න පුළුවන්. තෙල් ටැංකියට ප්‍රහාරයක් ඉල්ලගෙන සජීවීව වාර්තා කරන්න පුළුවන්. නමුත් ඒ සිද්ධිය පිළිබඳව ගවේෂණාත්මක අර්ථකථනයක් දෙන්න විද්‍යුත් මාධ්‍ය පෙළඹෙන්නේ නැහැ. මොකද විද්‍යුත් මාධ්‍යයට ඒ මොහොතේ සජීව ලෙස තවත් ප්‍රවෘත්තියක් හම්බෙන නිසා. ඒතර පුවත්පත අර කාර්යභාරය හරියට සිද්ධ කරා නම් මිනිස්සු ඇත්ත නැත්ත දැනගන්න පුවත්පතත් එක්ක එකතු වෙනවා. දැන් එතකොට මේ පත්තර සහ කැලෑ පත්තර කියලා දෙකක් ගැන අපි කතා කරන්නේ මුල් වටේදී. ඒතර පත්තර කැලෑ පත්තර කියන අදහස එතකොට මේ ප්‍රවෘත්ති සහ ගොසිප් අතර මේ කාරණා. එතකොට පත්තරකරුවා එහෙම නැත්නම් පත්තරකාරයා ඕපදූපකාරයෙක් වෙනවද පත්තරකාරයෙක් වෙනවද කියන තීරණය මම හිතන්නේ පත්තරවලට බලපානවා කියලා. වදින මෙහෙමයි. මම හිතන්නේ පුවත්පතේ කාර්යභාරය මොකක්ද කියලා හරියට අඳුරගන්න ඕනේ. දැන් මම හිතන්නේ අපි කවුරුත් දැන් පිළිගන්න ඕනේ පත්‍ර කියවන අඩුයි කියලා. අඩුයි. කියවන්න දෙයක් නැහැ කියලා ගොඩක්යි කියනවා. ගොඩක්යි කියනවා. ඒකට හේතුව තමයි පත්තර හදාගත්ත අනවශ්‍ය තරංකාරයෙක්. පත්තර රේඩියෝ එකත් එක්ක තරං කරන්න යන්න අවශ්‍ය නැහැ. පත්තර රූපවාහිනියත් එක්ක තරං කරන්න යන්න ඕනේ නැහැ. පත්තර මේ
මොනවද අනිත්‍යව සමාජ මාධ්‍යත් එක්ක තරඟ කරන්න යන්න ඕනේ. ඒක වෙන එකක්. පත්තරය කියන්නේ තව එකක්. පත්තරය කියන්නේ සාර සංග්‍රහයක්. ඒ කියන්නේ සරලව ගත්තොත්. එතකොට දැන් අනිත් එක තමයි පත්තරේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව යා යුතුත් නැහැ. ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව යා යුතුත් නැහැ. දැන් උන දේ තමයි ලංකාවේ පත්තර කර්මාන්තයක් බවට පත් වුණාට පස්සේ. පත්තර කර්මාන්තයක් බවට පත් වුණාට පස්සේ මේකට මැදිහත් වුණු මොකද හානිකර බලවේග දෙකක් තියෙනවා. එකක් තමයි හිමිකාරීත්වය. අනිත් එක තමයි දේශපාලකයෝ. පස්සේ මේකේ අමුතුම සාන්ද්‍රණයක් හැදෙනවා. දේශපාලකයෝ හිමිකාරයෝ කියන්නේ එක්කෙනෙක්. ඒ කියන්නේ පත්තරේම දේශපාලනය කරනවා. ඒ කට්ටියම පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඒ කට්ටියගේ දේවල්ම පත්තරේ ප්‍රවර්ධනය කරනවා. මෙන්න මේ තැනට ගියගෙන ඇත්තටම ගත්තොත් පත්තරේ මේක නිකන් නරක වචනයක් පාවිච්චි කරන්න වෙන්නේ. ඒක නොකියා මම බලන්න මොකද්ද? පත්තර නිකන් අනියම් විදිහට පාවිච්චි කරා. හරි වචන මට කියාගන්න විදිහක් නැහැ මේක ටිකක්. පොඩි හත් බලන මේක ප්‍රෝග්‍රෑම් එක නිසා. පත්තරය අනියම් විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒතර පත්තරය අසරණ වුණා. පත්තරේ අසරණ වෙන උනේ කාගේ නිසාද? හිමිකාරීත්වයේ විසින් පත්තරේ අසරණ කරා. දැන් කිව්වනේ කතෘ අනුත්තුණයි අනුත්තුණයි කියලා. එතකොට ඊට පස්සේ දේශපාලඥයෝ විසින් පත්තරේ යටපත් කරා. ඊළඟ දේශපාලඥයා හිමිකාරයෙක් එක්කෙනෙක් වුණාට පස්සේ මේක තවත් භයානක වෙන්න පටන් ගත්තා. ඒ පටන් ගැනීම ඇතුලේ මෙයාලට උමනා වුණා එකක් තමයි පත්තරේ හරහා දේශපාලනය කරන්න තනිකරම ප්‍රතිගාමී දේශපාලනය. ඒක එකක්. අනික් කාරණේ තමයි පත්තරේ ඉල්ලුම් සැපයුම් න්‍යායට යටපත් වුණාට පස්සේ වුණ දෙයක් තමයි වජිර ජනයා ඉල්ලන්නේ මොකද්ද? ඒක දෙන්න පටන් ගත්ත පත්තරේ. දැන් කොහේ ලග්න ගැන? ලග්න, හදිහූනියම්, එහෙම නැත්නම් තව විවිධාකාර දේවල්. භූත ප්‍රේත දෝෂ, ඕපාදූපද ඔය කියන සියලුම දේවල්. හැබැයි මේ හැමදේම කෙටි කාලිනයි. පිළිබඳව මේ සාක්ෂි එක්ක පත්තරවල නම් එක කියන්න පුළුවන්. මොකද හදිහූනියම් ජනප්‍රිය කරපු පත්තර වැහිලා තියෙනවා දැන්. වැහුණා. වැහිලා පස්සේ අප ගොඩ ගත්තා තව කට්ටිය දාලා. හරි වචන මෙහෙමයි. දැන් මෙහෙමයි කාර්යය මම කියන්න හදන්නේ. පත්තරයක් හැම විටම තිබිය යුත්තේ ජනතාවට වඩා ඉස්සරහයි. ඉල්ලුම් සැපයුම් න්‍යායට පයින් ගහන්න වෙනවා. ඉල්ලන දේ දෙන්න දැන් තියෙනවා මම භාෂාවෙන් කිව්වොත් එහෙම මේ ලක්ෂපති සම්ප්‍රදායේ රේඩියෝ channel. ඉල්ලන දේ දෙන්න. ඉල්ලන දේ දෙන්න තියෙනවා. හැබැයි මේ කෘතහස්ත පත්තරයක් විසින් දිය යුත්තේ ඉල්ලන දේ නෙවෙයි. දිය යුත්තේ හැමතිස්සෙම ජනයාව තැනකට අරන් යන දේ. දැන් මේ දෙන්නම කිව්වනේ පත්තරේ මෙහෙම කතුරුවරුන්ගේ වකීමක් තියෙනවා. මේක ඇතුලේ යමක් ජනතාවට දැනුවත් කරා. සාරිම ගත්තොත් ආනන්දෙන් ප්‍රඥාවටනේ. එහෙමනේ. එතකොට දැන් පත්තරේ විසින් ජනයාව ඇදගෙන යන්න ඕන ඉස්සරහට. දැන් වෙලා තියෙන්නේ ජනයාව විසින් පත්තරේ ඇදගෙන යනවා. මේක වමටත් සිද්ධ වුණා ලංකාවේ. ඉස්සර ඔය කියන වම හිටියේ ජනතාවට වඩා ඉස්සරහයි. පුවත්පත් කලාව තිබුණේ ජනතාවට වඩා ඉස්සරහයි. ජනතාවට පිටුපස්සට ගියාට පස්සේ මොකද වෙන්නේ? ජනතාව තමයි මේක දැන් අදගෙන යන්නේ. ඒකට සරල ඉල්ලුම් සැපයුම් න්‍යාය ඇතුලේ. මේකට දැන් මුණ දී ගන්න ඕනේ පත්තර. පත්තර ඊට අනවශ්‍ය තරංකාරයක් හදාගත්තා. අපිට තියෙන අභියෝගයේ රූපවාහිනිය, අපිට තියෙන අභියෝගයේ ගුවන්විදුලි කියලා හදාගත්තා. දැන් තරං කරන්න යනවා. මෙහෙම හිතන්නකෝ. මේක නිකන් හරිය කකුලුවන්ගේ සහ නිකන් ඉබ්බන්ගේ රේස් එකක් වගේනේ. ඉබ්බා යන්නේ කෙලින් කකුල යන්නේ හරියට දෙපැත්තකට යන්නේ. මම හිතන්නේ ආද්‍ය ගැන බොහොම දන්න දෙන්නේ ඉස්සරහ පිට ටිකක් බය හිතිලත් එක්ක මම මේ කියන්නේ. හැබැයි මට හිතෙනවා පුවත්පතේ කාර්යභාරය හරියට වටහා ගත්තොත් ඒකට තරඟ කරන්න යන්නේ නැහැ මාධ්‍ය එක්ක. එහෙම තරඟ නොකර පුවත්පත තමයි ගුණාත්මකභාවය වර්ධනය කරගත්තොත් කට්ටිය අද්ද ගන්න පුළුවන්. මොකද අර 7000 විශ්වවිද්‍යාලේ කියනකොට ගාමනේ ඒ කාලේ කිව්වොත් තමයි ඔයාට ව්‍යාකරණ හදා ගන්න ඕන නම් පත්තරේ බලන්න කියලා. ඒතර පත්‍රය තමයි හරි ව්‍යාකරණ තිබුණේ. දැන් වෙලා තියෙන්නේ පත්‍රයට ව්‍යාකරණ ඉගෙන ගන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා එළියේ. මෙන්න මේක ගැටලුව. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම මේ සමීකරණය අපව සරල කරනවා අජිර එකක් තමයි පුවත්පත අනවශ්‍ය තරංකාරෝ ටිකක් හදාගත්තා. ඒ කට්ටිය තරංකාරෝ නෙවෙයි අදාළ නැහැ. මේ කට්ටිය වෙන වැඩක් කරන්න ඕනේ. අනෙක් කාරණය තමයි ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුව වැඩ කරන්න පටන් ගත්තා. මේක ලොකු බාධාවක්. පුවත්පත තමන්ගේ ගෞරවය තියාගන්න ඕනේ. තමන්ගේ නම්බුව තියාගන්න ඕනේ. ඒ තැනින් වැටුණා. හොඳම උදාහරණය මෙලමයින් සම්බන්ධ සිද්ධියාවට පස්සේ ලංකාවේ කිරිවල මට මතකයි පුවත්පත් මණ්ඩලයේ තිබුණ ලොකු සාකච්ඡාවක ලංකාවේ ප්‍රධාන කතුරු ගොඩක් ඇවිල්ලා ගමනෙත් ඇවිල්ලා දන්නේ මම කතා කරනකොට එක ප්‍රධාන පත්තරයක කතුවරෙක් කිව්ව දේ තමයි අපිට පර්යේෂණාගාර තියාගෙන ඉන්න බෑ කිව්වා පත්‍ර කන්තර ඇතුලේ. මම කිව්වා ඇයි ඕගොල්ලෝ මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ? මට මතක නේ මම වතු කරාට පස්සේ ඇයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ ඕගොල්ලෝ? මෙහෙම වස කිරි මේ කිරිපිටි සම්බන්ධ අයෝගල ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ. ඒක ඕගොල්ලෝ වකීමත් වෙනව නේද කියලා. ප්‍රධානම ලංකාවේ වැඩිම පත්‍ර විකුණුනේ කියපු ප්‍රධානම පත්‍ර කන්තරුවක ප්‍රධාන ඉරිදා පත්‍රයක කතුවරයෙක් කියපු දෙයක් තමයි
අපිට පර්යේෂණාගාර තියාගෙන ඉන්න බෑ කියලා මේ මොකද්ද මේ ඒතර වගකීම් සමාජ වගකීම් මොකද්ද? ඔන්න වජිර හිමිකාරීත්වය බලවත් වුණාට පස්සේ අලෙවි අංශය බලවත් වුණාට පස්සේ දේශපාලනඥයෝ බලවත් වුණාට පස්සේ පත්තරවලට වෙන දේ. දැන් පත්තරයක් කියන්නේ මං හිතන්නේ පශ්චාත් පත්තරයක්. ඒ කියන්නේ පත්තර නෙමෙයි දැන් පත්තර. පත්තරවලින් පසු කාලේ නිසා මගේ යෝජනාව නම් පත්තරේ අගය ගුණාත්මක භාවයේ ආකෘතිය අන්තර්ගතයේ හරියට තේරුම් ගත්තොත් එහෙම අලෙවි අඩු වෙන්න පුළුවන්. හැබැයි ගුණාත්මක වශයෙන් කරපම් බලපෑම ඉතාමත්ම වැඩි. දැන් නීතිඥ වෙල්ලාල මහත්තයා ගාවට නම් මම මේ ලංකාවේ කතාව මොහොතකට මකා දාලා ලෝක මට්ටමට යනවා. ලෝකයේ අද පත්තර කලාව වැටලද? එහෙම නැත්නම් ලෝකයේ පත්තර කර්මාන්තය පෙරට සාපේක්ෂව අවරට ගිහිල්ලද? එහෙම නැත්නම් මේක ලංකාව විතරක් තියෙන ප්‍රශ්නයක්. එක්තරා සත්‍යයක් තියෙනවා. සමහර පත්තර වැටෙනවා. සමහර පත්තර දියුණු වෙලා යනවා. වර්ධනය වෙනවා. ඒක අලෙවි ඉතාම වැඩි සමහර පත්තර. නිසා පත්තර කලාවක් හැටියට වැටෙන්නේ නැහැ. සමහර පත්තර වැටෙනවා. ඒ වගේම සමහර පත්තර දියුණු වෙනවා. ලෝකයේ මේක තත්ත්වයේ පවතිනවා. සමහර බ්‍රිතාන්‍යය සහ ඇමරිකාවේ පැරණි පත්තර තාමත් ඒ වගානේ විකිරෙනවා. ඒවා අලෙවි ඉතාම වැඩි සමහර පත්තර. ඒ වගේම සමහර පත්තර සමාජයෙන් තුරංගල යනවා. ලංකාවෙත් එහෙමනේ. සමහර පත්තර නැති වුණා. සමහර දකින්නත් දැන් සමහර පත්තර දැන්. ඒ සමහර පත්තර කාන්තරු වැහුවා. ඒ තාමත් දුවන පත්තර තියෙනවා. ලාභ සහිතව ගෙනියන පත්තර තියෙනවා. මාකට් එක තියෙන පත්තර වලට නැත්තේ නෑ. ඒකට හේතු රාශියක් තියෙනවා අපේ රටේ. දැන් මේ සේකර මහත්මයා හොඳ මතයක් ඉදිරිපත් කරා. ඒකත් එක්කම තමයි මම ඉදිරිපත් කරන්න හදන්නේ. ඉන්ටර්ප්‍රිටේෂන් කියන එක, මේ අර්ථ නිරූපණය කියන එක. ප්‍රවෘත්තියක් අර්ථ නිරූපණය. දැන් අපිට රූපවාහිනී මාධ්‍යයකට ගියන් පස්සේ ඉස්සරහට අපිට දකින්න ලැබෙන ප්‍රවෘත්තිය. මෙන්න මේ සිද්ධිය වුණා, මේ විදියට වුණා කියලා පෙන්නනවා. ඒ සිද්ධිය. ඒක රූපවාහිනිය. ඉතින් ඔකට ප්‍රමුඛත්වය දීගෙන තමයි බලන් ඉන්නේ පුටුව වඩලා. හැබැයි පුටුව වඩලා පත්තරේ කියනකොට ඒ සිද්ධිය අර්ථ නිරූපණය තියෙනවා. ඒ සිද්ධිය සිදුුනේ කොහොමද? ඒකට හේතුව මොකද්ද? ඒක ගලාවේ කොහොමද කියලා දීර්ඝ විස්තරයක් තියෙනවා පුවත්පතේ. අන්න ඒක තමයි වටින්නේ අර්ථ නිරූපණය. මේක තමයි අපිට අවශ්‍යලා තියෙන්නේ. රටක ජනතාවට දෙන්න ඕන යම් සිද්ධියක පසුතලය. සිද්ධිය දැන් උදාහරණයකට ෆ්ලොයිඩ්ගේ මරණය. ඇමරිකාවේ කළු ජාතිකයෝ දනිත පාගල මරණ දැම සිද්ධිය. අපි දැක්ක රූපවාහිනියේ. පාගල මරණ පේනවා ඒක අපිට. හැබැයි ඒකේ පුවත්පත්වල ඇමරිකාවට වඩා හාත්පසින් වෙනස් දෙයක් කිව්වේ. මේ කළු ජාතිකයන්ට තියෙන පීඩනය මේක. ඇයි එහෙම සිදු කරේ? ඇයි එහෙම සිදු කරන්න හේතුව? ඇයි කළු ජාතිකයන් මේ පීඩනයට පත් වෙන්නේ? ඉදිරිපත් වෙන්නේ ඇයි? සටන්කාමී වුණේ ඇයි? වගේ ඉතින් දරුණු විග්‍රහයක් තියෙනවා, දීර්ඝ විස්තරයක් තියෙනවා පුවත්පත්වල. හැබැයි අනිත් රූපවාහිනී මාධ්‍යවල ඒක නැහැ. ඒ නිසා පුවත්පත කවදාවත් වැටෙන එකක් නෙවෙයි, ඒක දියුණු වෙන එකක් ඒක. කවදාවත් ජනතාව අතරින් නැති වෙලා යන්නේ නැහැ ඒක. ඒක ඉස්සරහට යනවා. ඒකට හේතුලා තියෙන මේ අර්ථ නිරූපණය. අර්ථ විග්‍රහයක් තියෙනවා පුවත්පතක. ඒක තමයි වටින්නේ. මේ මහ ජනතාව ඒකට කැමති. ඒ නිසා තමයි පුවත්පත් මිලදී ගන්න. මේ මිලදී ගන්නකොට අර්ථ නිරූපණය කියන දෙයින් යම්කිසි අවබෝධයක් ලැබෙනවා. ඒකත් එක්ක ජනතාවගේ දැනුම් සම්භාරයක් කරනවා. ඇයි මම විභාගයට ලියනකොට, උපාධියට ලියනකොටත්, ඇඩ්වාන්ස් ලෙවල් වල ලියනකොටත් අනිත් ශිෂ්‍යයන් පරාජය කරේ පේපර් කටුවලදී. පත්‍ර කෑලි එකතු කරලා ලිපි එකතු කරලා මම තියාගෙන හිටියා. වෙන ප්‍රශ්නෙට පත්‍ර ලිපියක් අරගෙන ඒක පෙන්නනවා. ඒක කියවලා තමයි මම විභාගයට ගියේ. ඒ නිසා පුවත්පත් කලාව කවදාවත් මේ තරංකාරී ආයතන මාධ්‍යාවට ඒක වැටෙන එකක් නෙවෙයි. පුවත් කලාව ඉදිරියට ගමන් කරන එකක්. ඊට හේතුව මේ අර්ථ නිරූපණ හැකියාව තියෙන නිසා ඒකට. අර්ථ නිරූපණය වෙනත මාධ්‍යයෙන් කරන්න බෑ. දැන් උදාහරණයකට ගත්තොත් Facebook එක. තමයි සරල දෙයක් තමයි Facebook එක කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒක මාධ්‍යයක් තමයි. හැබැයි රූපවාහිනියත් එමය ප්‍රවෘත්ති බලාගෙන යනකොට ප්‍රවෘත්ති රූප පෙන්නනවා, සිද්ධි වුණු ආකාර පෙන්නනවා. ඒත් ඒක අර්ථ නිරූපණය දෙන්න පුළුවන් කමක් නැහැ. ඒත් පත්තරේ මේ අර්ථ නිරූපණය තියෙනවා. ඒ නිසා තමයි ඒක වටිනාකම තියෙන්නේ. ඒ නිසා තමයි රඳාපවතින්නේ. මම කියන්නේ අපි පුවත්පත් කලාව ආරක්ෂා කරන්න උත්සාහ කරාට වඩා පුවත්පත් කලාව විසින් මේක ආරක්ෂා කරගෙන තියෙනවා. ඒ තියෙන ශක්තිය විසින්. ඒ අන්තර්ගත ශක්තියක් තියෙන පුවත්පතක. ඒක ඇත්තටම අපිට නම් අපිට දැන් ආවේනික ඌ පුවත්පතේ පිටුව දකින්නකොට අපිට තේරෙනවා වෙන මේ ප්‍රවෘත්ති මේ පත්තරය ඇති කියලා හිතා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තුන්වෙනි පිටුවේ තියෙන මේක, දෙවෙනි පිටුවේ තියෙන මේක කියලා අපි දැකලා කියවල කියලා අවබෝධයක් අපිට තියෙනවා. ඒ නිසාම අපි දන්නවා මේ ප්‍රවෘත්ති එන්නේ මේ විදිහට කියලා එකත් අපිට තේරෙනවා. ඒ පොත්පත දැක්කම අපිට තේරෙනවා. දැන් අපිට
දැන් මේ මෙතන තියෙන පුවත්පතේ 10 වෙනි පිටේ තියෙන මේක කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. අවසාන පිටේ ක්‍රීඩා පිටුව කියන එක අපි දන්නවා. ඒ වුණාට මේ සමස්ත පුවත්පත වර්ගන බැලුවෙන් පස්සේ ඉතරා පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය වර්තමානයේ සිදුවන්නේ කුමක්ද කියන එක. අද සිදුවන සිද්ධිය මොකක්ද කියන එක. ඒක ජනතාවට දෙනවා. පුවත්පතක් විසින් ජනතාවට දෙනවා. මෙන්න මේක නිසා තමයි අපි කියන්නේ පුවත්පතක හරය සහ අගය රඳා පවතින්නේ ඒ ඉදිරිපත් කරන කලාත්මක ගුණය මතයි කියන්නේ. කලාත්මක ගුණය. ඇතරම දැන් කතා ස්වරූපයේ තියෙන පත්තර කලාව, ඒ වගේම මිශ්‍ර ස්වරූපයේ තියෙන පත්තර කලාව, ප්‍රසාංගික පත්‍ර කලාවේදය, ක්‍රියාකාරී පත්‍ර කලාවේදය, එතකොට විමර්ශනාත්මක පත්‍ර කලාවේදය, මෙහෙම කියලා මේ පත්තරේ ඇතුලේ තියෙන කොටස් අපිට අද හමු වෙනවද? එහෙම නැත්නම් පත්තරේ ආකෘතියට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට ලංකාවේ අපි අහලා තියෙනවා මේ උදේ පත්තරේ වගේම හවස පත්තරෙත් ආපු කාල තිබුණා කියලා. එතකොට වර්තමානයේ එයට මොකක්ද වෙලා තියෙන්නේ? එතකොට පත්තරේ කාර්යභාරය අමතක කිරීම ඇතුලේ පත්තරේ අපිට අහිමි වෙලාද, ඈත් වෙලාද? අපි අවසාන අදියරට එනවා පුවත්පතේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරන්න මේ විරාමයෙන් පස්සේ. විජයවර්ධන සිය ශක්තිය පුවත්පත් කෙරේ යොමු කළේ ලොව නිදහස් ජාතීන් අතර ලංකාව වැජබෙනු දක්නට තමන් තුළ වූ බලවත් ආශාව නිසාය. නිදහස් පුවත්පතකින් ජනතාව කෙරෙහි ඇති කළ හැකි නොමද බලපෑම ඔහු මැනවින් වටහාගෙන සිටියේය. ඩී.බී. ජයතිලක මහතාගේ උපදෙස් පරිදි එච්.එස්. පෙරේරා මහතාගෙන් දිනමින පත්‍රයේ අයිතිය පවරාගත් විජයවර්ධන ඊට නව මුහුණුවරක් දී මුද්‍රණය කරවමින් ස්වකීය පුවත්පත් ව්‍යාපාරයට අත්තිවාරම දැමීය. ඒ කාලයේහි ලංකාවේ පුවත්පත්වල පින්තූර පළ වුණේ කලාතුරකිනි. දේශප්‍රේමියෙකු E.W. පෙරේරා මහතා විසින් ලන්ඩන් නුවර චෙල්සි ආරෝග්‍ය ශාලාවේ තිබී සොයාගත් ලංකාවේ සිංහ කොඩිය විජයවර්ධන විසින් ලන්ඩනයෙන්ම වර්ණ මුද්‍රණ අච්චු සාදවා ගෙන්වා ගත්තේ. ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වී සියවස පිරණ දවස සිහිවීම පිණිස 1915 පෙබරවාරි 2 වෙනිදා නිකුත් කළ දිනමින විශේෂ කලාපයෙහි මෙම සිංහ කොඩිය මහනුවර අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ හා බිසවගේ වර්ණවත් ඡායාරූප සහිතව පළ කරන ලදී. ලංකාවේ පුවත්පතක වර්ණ චිත්‍ර රූපයක් පළ වූ ප්‍රථම අවස්ථාව එය විය. 1915 ඇති වූ කෝලාහල තත්ත්වය නිසා පැන වූ යුද නීතිය යටතේ පුවත්පත්වලට විරුද්ධව තිබුණු තහනම ඉවත් වූ විට විජයවර්ධන 1915 කෝලාහලය පිළිබඳ සියලු ලියකියවිලි වාර්තාද කතුවැකිද එකතු කොට ප්‍රසිද්ධ කරවි. අකුරු කියවීමේ හැකියාව, සාක්ෂරතාවය සහ තොරතුරු ගලායම, තොරතුරු දැනගැනීම, තොරතුරු සංනිවේදනය කිරීම මේ දේවල් එක්ක ලෝකයේ ආරම්භ වෙච්ච පුවත්පත් කලාව පිළිබඳව යම් විමර්ශනයක යෙදෙමින් පුවත්පතට වර්තමානයේ අත්ව ඇති ඉරණම පුවත්පත් සාහිත්‍ය කියන මාතෘකාව යටතේ සාකච්ඡා කරන්නයි අද දවසේදී අපි අවස්ථාව උදා කරගත්තේ ලිවිසැරි ප්‍රේමය වැඩසටහනේදී. නීතිඥ කොග්ගල වෙල්ලාල මහත්මයා, ධම්මදිසානායක මහත්මයා, ගාමිණී සුමනසේකර මහත්මයා එක්ක මේ සංකතනය ගොඩනගමින් ඉන්න වෙලාවේ ගාමිණී සුමනසේකර මහත්මයා දැන් පුවත්පතේ කාර්යභාරය, දැන් පුවත්පතේ වගේම අපි කිව්ව දැන් පුවත්පතේ ආකෘතිය පිළිබඳව දැන් 1702 විතර එංගලන්තයේ ඩේලි කොරන්ට් පත්තරේ පළ වෙනකන් සතියන්ත ප්‍රකාශන විදිහට තමයි පත්තර ආවේ. ඊට පස්සේ ලංකාවටත් මේක එනවා. දැන් ලන්දේසි ජාතිකයෝ ඇවිල්ලා ලංකාවේ මුද්‍රණ කර්මාන්තය පටන් ගත්ත කාලේ ඉඳලා පත්තර පිළිබඳව අත්දැකීම් අපිට තියෙනවා. එතකොට සතියන්තේ කියවපු ඒවා දිනපතා කියවනවා, ආපහු සවස පුවත්පත් වෙන්න පටන් ගත්තා. මේ පුවත්පතට තිබුණු දැඩි ඉල්ලුම රඳවා ගන්න අසමත් වීමද, එහෙම නැත්නම් පුවත්පතේ කාර්යභාරය අමතක කර දැමීමද පුවත්පතට මේ ඉරණම අත් වෙන්නට හේතු වෙලා තියෙනවා. වජිර ඒකට ඉතින් මෙහෙම පොතක්ම ලියන්න යනවා වජිර ඔබේ ප්‍රශ්නට උත්තර නිවැරදිව දෙන්න. නමුත් මම මෙහෙම එකක් දකිනවා. ඒ මොකද දැන් අපි දකින්න දේ තමයි දැන් ලංකාවේ පුවත්පත් වල ඒ කියන්නේ අවශ්‍ය සමහරලාට ප්‍රාමාණික උගතුන් අඩුවීම එකක් තියෙනවා.
දැන් අපි ඔක්ක දැන් පුවත්පතක අපි නොයෙක් දේවල් කිව්වනේ තොරතුරු සම්පාදනය කරනවා ප්‍රවෘත්ති දෙනවා පණිවිඩයක් දෙනවා කතන්දර කියනවා නවකතා ඉදිරිපත් කරනවා චිත්‍රකතා හැමදේම තියෙනවා. දැන් අපි සාමාන්‍ය විදිහට දැන් පුවත්පත්වල මූලිකම සම්ප්‍රදානුකූල පුවත්පත ගත්තත් මම හිතනවා අදත් ලෝකයේ බලතුන තමයි ABC සූත්‍රය කියන එක. ඒ කියන්නේ accuracy ඒ කියන්නේ හරියට නිවැරදිව තොරතුරු දීම. බැලන්ස් එක ඒ කියන්නේ සමබර වීම. ඊළඟට ක්‍රෙඩිබිලිටි විශ්වාසවන්තභාවය. මේ තුන තියෙනවද පුවත්පත්වල කියන ප්‍රශ්නේ අර ABC. ඒතකොට ABC සූත්‍රය නැතුව ගියාම පුවත්පත් වල එතනින්ම බිඳ වැටෙනවා. ඊළඟට පුවත්පත් වල කාර්යභාරය ඉටු කරනකොට අපි ගත්තොත් ඉන්දියාවට සාපේක්ෂව මම එක උදාහරණයක් ඉන්දියාවට කියන්නම්. ඉන්දියාවේ වරක් අවුරුදු 15කට රෝමත් දැරියකට ඇගේ නම ලක්ෂ්මී අගරවෙල්. ඇයට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඇසිඩ් ප්‍රහාරය එල්ල වෙන්නේ ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන දනුකුවරයෙක් වන ඉල්ලියාස් දීවාල් කියලා කෙනෙක්. ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයට ඇසිඩ් ගහනවා. ඇසිඩ් ගැහුවා 2005 මේ සිද්ධ වෙන අපි පුවත්පතේ අපි වාර්තා කළා. ඇසිඩ් ගැහුවෙන් පස්සේ ඇය මේ සිද්ධියට ඇය මේකට විරුද්ධව සනීප වෙලා ඉවරලා සත්කම් 9ක නැගේ මුණ යන්තම් ප්‍රමාණයකට ලෑස්ති කරලා ඇය මුළු දිල්ලියම ඇසිඩ් ගහපු කාන්තාව ගැන සොයාගෙන යනවා. මේකට උදව් කළේ පුවත්පත. ඊට පස්සේ ඇසිඩ් ගහපු ඒ සිද්ධි හොයාගෙන ඇවිල්ලා ඇය ඒ කාන්තාවත් එක්ක ඉඳලා ඊට පස්සේ ඇය පවත්වනවා මේ කාන්තාවන්ගේ රූප තරංගයක්. එතකොට එතන රැදිනක් තෝරනවා. ඊට පස්සේ 2014 දී ඇය ඉන්දියාවේ ලෝකයේ ඉන්න ධෛර්යමත්ම කාන්තාවන් අතර පළවෙනි තැනටපත් වෙනවා. ඇයට සම්මාන දෙන්නේ බැරක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා අතින් තමයි ඇය සම්මාන ගන්න. ඊට පස්සේ ඇය අධිකරණයට ගේනවා ඇසිඩ් විකුණන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකාරිය නියමයක් කරනවා අවුරුදු 15ට අඩු අයට ඇසිඩ් විකුණන්න බෑ. අවුරුදු 15ට වැඩි කෙනෙක් ඇසිඩ් වික්කොත් ඒත් එයාගේ හැඳුනුම්පතෝ එයාගේ හැඳුනේ සලකුණක් නැතුව ඇසිඩ් විකුණන්න බෑ. ඒක ඉන්දියානු නීතියකට පත් වෙනවා. බලන්න ඈට ඇසිඩ් ගැහුවා. ඈ නිකන් හිටියේ නෑ. එතකොට ඈ හිටුක සමාජෝගකේ. හැබැයි ඒකම මේ වාර්තාව පණ්ඩේ කියලා වෙන එයා වෙනම එක්කෙනෙක් තමයි මේ ව්‍යාපාරේ මේ පුවත්පතේ අරන් ගියේ. හැබැයි යා කියනවා මේ පළවෙනි වතාවට ඇගේ ප්‍රවෘත්තිය පළ වෙනකොට ඉන්දියාවේ ජනමාධ්‍ය තියෙන අඩුම ගානේ උදාහරණ කියනවා 150 200ක් දෙනවා භාෂා 90කින් 80කින් විතර පත්තර මාධ්‍ය නිකුත් වෙන රටක් නේ ඉන්දියාව විශාල රටක් නේ අපි වගේ බැලුවා අපිට සාපේක්ෂව. එතකොට ඇගේ මේ ප්‍රවෘත්තිය පළලා තිබුණේ මාධ්‍ය 4කයි. ඒ කියන්නේ ප්‍රවෘත්ති 4යි ගන්න ගියේ. ඒ අවුරුද්දේ එදා තිබුණු ඓශ්වර්යා රායිගේ සහ ශාරුක් ඛාන්ගේ ෆැෂන් ෂෝ එකක් පිළිබඳ ප්‍රවෘත්ති 400ක් පළ කළා ඉන්දියාව. නේ? එතකොට සමාජ වටිනාකම වෙනුවට නමුත් අර කාන්තාව පසුබට උනේ නැහැ. මම හිතන්නේ එහෙම සමාජයේ ඉබඳු කාගෙන යන අය සමහරද අපි එහෙම දෙනවා. සමහර දැන් මහත්මා ගාන්ධිගේ කතාව අපිට කියනකොට පේනවා ඔහු එතුමා කොච්චර අමාරු ව්‍යාපාරද කරගෙන තියෙන්නේ. ඔව් මේ එංගලන්තෙත් එක්ක හැපුණා. හිරු නොබසින අධිරාජ්‍යත් එක්ක හැපුණානේ. වෙන වෙන ආවා තාගෝර හිටිය අනිත් පැත්තෙන් සත්‍තිත්‍රාය හිටියන්නේ කුලක් දේවල් හිටියා. නමුත් දැන් ලංකාවේ මම හිතන්නේ එහෙම බරපතල විදිහට මේ ප්‍රශ්න සාකච්ඡා කරන පුවත්පත් මාධ්‍ය අර ධම්ම කිව්වාගේ හිමිකාරීත්වය අතහැරලා ගියා. එතකොට අර කතුවරයා කෙනෙක් නම් පස්සට යනවා. එතකොට ජනමාධ්‍ය කරුවා ඔහු පස්සට යනවා. ඔහුට අර වගේ අර ලක්ෂ්මීගේ සිද්ධිය වගේ සිද්ධියක් කරන ලංකාවේ සාමාන්‍ය අපි දක්වන පුවත්පත්වල වාර්තා වෙනවනේ විද්‍යුත් මාධ්‍ය කරන දවසකට ලංකාවේ කාන්තා දූෂණ නැත්නම් ස්ත්‍රී මේ හිරිහැර කිරීම අපචාර කිරීම 30ක් විතර තියෙනවා. වාර්තා නොවන දේවල් කොච්චර තියෙනවද? ඉතින් මේ නිසා අපේ සමාජයට නිකම් පැත්තෙන් අපි ඉබඳු ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා නේද? අර ධම්ම කිව්වට මාත් එකඟයි. මොකද අපි තරංකාරයක් හදාගත්තා. අපිට රූපවාහිනියත් එක්ක තරංග කරන්න බෑ. අපි නිතරම කතා කරන අපේ පත්‍රේ මැරිලා උදේ එනකොට එහෙම බැලුවොත් අතීතේ. නමුත් මේ ප්‍රවෘත්තිය කියවන්න ගියාම යම් කිසියම් ප්‍රවෘත්තියක අපි දැක්කම සංවේදී ප්‍රවෘත්තියක් දැන් කෙනෙකුට අලියෙක් ගහලා මැරෙනවා. වනේ යනකොට. ඒක වරක් අපේ පුවත්පතේ වාර්තා කළා. මම එකෙන් පොඩි කතාවක් ලියුවා. ඒ මොකද මේ අලිය ගහපු මැරෙන්නේ ඔහු කොළඹ මේසෙන් වලට ආපු තරුණේ. ඔහුගේ වයස අවුරුදු 24යි. ඔහු මියනකොට එක දරුවෙක් ඉන්නවා. ඔහු අරන් ගිහලා තිබුණේ මොනවද? පරිප්පු 100යි. සීනි 100යි. ඒ වගේ හාල් මැස්සෝ 100යි. ඒ අතර තිබුණා ටොෆි දෙකක්. ඒ ටොපි දෙක එකක් එයාගේ පස්හැවරි දියණියට අනිත් එක එයාගේ බිරිඳට. එයා බිරිඳ කොළඹ නාගරිකව ජීවත් වෙච්ච කෙනෙක්. අර මේස්ටර් ගෙදර වැඩ කරනකොටම ඔහු ලස්සන තරුණයෙක් නිසා ඔහුත් එක්ක සම්බන්ධයක් ඇති වුණා. අර ගිහිල්ලා මොනරගල පදිංචි වුණා.
අපි පුවත්පත ලිව්වා. ඊට පස්සේ විශාල සමාජ ආందోලනයක් වෙනවා දිවෙන අපිට. මම සිද්ධිය වාර්තා කරවගෙනම අපි එකෙන් ලෝ එක් සත්‍ය කතාව. දැන් ඉබඳු දේවල් වලින් ජනතාව අතරට ගියා මිනිස්සු දැනගන්නේ එක දේවල්. දැන් අද රූපවාහිනිය මොකක් හරි ඉදිරිපත් වුණාම රූපවාහිනියෙන් අපිට පෙන්වනවා මිනිස්සු මෙහෙම දුකක් තියෙනවා කියලා. නමුත් අපිට පෙන්වනවා මුකුත් නැහැ මිනිස්සු ඕන තරම් ලංකාවේ මොනවද කුඩා අතේ ගෙනින්න සෙලුලර් දුරකථන ලංකාවේ කෙනෙකුට 2ක් විතර තියෙනවා. සමහරට 3ක් තියෙනවා නේ. ඒකට රූපවාහිනියක් නැති ගෙදරක් නැහැ. නේ. නමුත් විදුලි බලය නැති ගියා. එතකොට අවශ්‍ය මූලික පහසුකම් නැති ගම්බත් ජනතාව කොච්චරද බලන්න. අලි ප්‍රශ්නේ දැන් මෙතුමා සබරුගම් පළාතට ගෞ ජනතාවගේ ප්‍රශ්න කොච්චරද අපි දැක්ක පොත්පත්වල සාකච්ඡා වෙනවා. ඒ නිසා මම හිතනවා ජනමාධ්‍යකරුවෝ විදිහට අපිට මේ රටේ අර හඬක් නැති ජනහඬට හඬක් වී නැගෙන්නට හැකි වුණාද කියන කාරණේ පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි අපේ හෘදේ සාක්ෂියෙන් විමසිය යුතු මේ ප්‍රශ්නේ. ඒ මොකද අපිට අර විදිහ අඩු ගන්න ABC සූත්‍රය යනවා. අපි මිනිස්සු දැන් අර ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනකොට අපි දන්නේ ප්‍රවෘත්තිය අපි දන්න වර්ණ ගන්නවනේ. නේද? we report you decide කියලා කිව්වට නේ එහෙම තමයි අපි හොඳ සටන් පාට අපිට තියෙනවා. මේ අලුත් දේවල් එකතු කරනවා, අපි දේවල් ආරක්ෂා කරනවා. අපි සත්‍ය ප්‍රථමයෙන් ගේනවා. නොඑක් අපිට we decide and we report. We decide and report. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක තමයි ඒව බටහිර තියෙනවා. දැන් ඇමරිකාවෙම තියෙනවනේ. දැන් ඇමරිකාව වුණත් අපි දන්නවා මාධ්‍ය ඇමරිකාවේ මාධ්‍ය ආයතන තියෙන සමාගම 7ක. නේ? අපි දන්න එකපාරක් කවුද මේ බුෂ්ට මේ වේදන් කලේ මේ අවුස සමාගමක් නේ. මම දැක්ක ඒක පිළිබඳ කෙටි චිත්‍රපටයක් හදලා තිබුණා. දැන් මේ ඔය මං කිව්ව අර ලක්ෂ්මීගේ චිත්‍රපටියත් මේ ලක්ෂ්මී කතාවත් දැන් චපාක් කියලා චිත්‍රපටයක් නගලා දෙනවා. තාම ලංකාවට ආවේ නැහැ. දැන් ඒ වගේ දැන් පුලාන් දේවි දැන් ඉන්දියාවේ විශාල සමාජ ආందోලනික ප්‍රශ්නයක් නේ. එලි මහනේ මේ ඉදම් හිමි කුලවතුන්ගේ විදේශයට ලක් වෙන කාන්තාවක් නේ. එතකොට ඒ අය වෙනුවෙන් අපේ රටේ මාධ්‍ය තුල මම හිතන්නේ ඒ වගේ ප්‍රබල කටහඬ ඇති වුණා කියලා. අපේ ගවේෂණාත්මක කලාව කියන්නේ අත් වශයෙන් නිකම් අපි වුණත් අපේ ගෙවල් වලට ගිහින් මට මතකයි අපි අර අතුරුදහන් තරුණ පිළිවෙල 11 දෙනෙක් ළමයි නැති වුණා. ඇඹිල පිටියේ. අපි පුවත්පත ලිව්වා. මට එන දුරකථනයක්. ඔබේ පුතා ආනන්ද විද්‍යාලයේ ඉන්නව නේද? ඒ අතුරුදහන් වුණොත් හොඳට ඒක ලස්සන ලියන්න පුළුවන් නේද කියලා මට කිව්වා. මම ගෙදර ඇවිල්ලා කිව්වේ නෑ විරුද්ධට. නමුත් අපි ලිව්වා. මට මොකද වාර්තාව අදහු ජීවිතන් අතර නෑ. කුරුකුළු සූර්ය. ඔහු මට කිව්වා සුමනසේකර මහත්තයා අපි කරන්නේ හොඳ වැඩක්. අපිට ස්වභාව ධර්මය රැකවරණය තියෙන්න පුළුවන්. එයා ගිහිල්ලා මම කල්පනා කරේ ඔහුට ගිහිල්ලා ඒක ලියන්න පුළුවන් නම් කතරු විදිහට මට මේක පළ කරන්න බැරිද කියලා. ඉතින් ඒ වගේ සමාජ වටිනාකම් අපි එක්තරා ප්‍රමාණයකට ඉටු කරලා තිබෙනවා. දැන් මිනිස්සු දැන් පුවත්පත්වල නැගෙන හඬ. නමුත් අද මම දකින්න දේ තමයි අර මේ අද නෑ අර ABC සූත්‍රයේ C කියන එක. මිනිස්සුන්ගේ විශ්වාසයක් නෑ මාධ්‍ය පිළිබඳව. කලාකරුවෝ පිළිබඳව. ජනමාධ්‍ය පිළිබඳව. මේ හැම දෙකක් වල මිනිස්සු කියන්නේ දැන් නිකන් අපේ නන්දවගේ කෙනෙක්ද. මං කිව්වේ ඇවුල් ගෙදරම ඉන්නේ නෑ ඈත. අවුරුදු 85ක් 90ක් කෙනෙක් කියන්නේ මේ පත්තරෙත් ගියා මම හිතන්නේ රේඩියෝ එකේ කිව්වා ඒක එහෙම නෑ කියලා මම හිතන්නේ බොරු වෙන්නේ නේද පුතේ කියලා. ඔව් කිව්වොත් නෑ වගේ. නෑ කිව්වොත් ඔව් වගේ නේ. ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ අර විශ්වාසය මිනිස්සු නිතරම කල්පනා කරන හැම කෙනෙක්ම. ඒ කියන්නේ සාක්ෂරතාවයේ තියෙන කෙනත් සාක්ෂරතාවයේ නැති කෙනත් මම හිතන්නේ ඒක තමයි ජනමාධ්‍යකරුවෝ විදිහට අපි අපේ කාර්යභාරය ඉටු කරලා නෑ වගේ. ඒ මොකද දැන් අර අද දැන් මාධ්‍ය හිමිකාරීත්වයට වුණා මොකද ලාභ සැපීමනේ. දැන් අත් වශයෙන්ම මම අපේ විශාල ගෞරවයක් තියෙනවා දැන් ඩී.ආර්. විජේවර්ධන මහත්මයා ලේකෝස්ගේ පටන් අරගෙන ඔහු ඒ මාධ්‍ය ව්‍යාපාරය වගේම මාධ්‍ය රටේ සමාජ දේශපාලනය පිළිබඳව යම් යම් මතවාදයක් උඩ තිබුණා. නේ ඔහු කියන්නේ අපේ නිදහස් අරගලේ ඔහු එක්තරා පවුණු දව කරලා තිබුණා. හැබැයි ඉන්දියාවේ තරම් අපේ නිදහස් අරගලයක් කළේ නැහැ. මම හිතන්නේ ඒක අපි ධම්මදිසානායක කතකචර හොඳ ළමට වැඩි. නමුත් අපිත් එක්තරා පවණක් තිබුණානේ. දැන් ආ ටිබෙටි ජාතික හාමුදුරුවෝ කවි කිව්වනේ. දුර්වාදී හෘද විචාරණ වගේ පුවත්පත් ගෙවුවා ගහලා මොකද දුර්වාදී හෘද විචාරණ කිව්වේ? මැදමහ නුවර දලදා හිමි තිබෙනතුරු කෙලලා යන්න නොදෙමිය දිවි තිබෙනතුරු. බලන්න පාවිච්චි කරලා දෙන භාෂාව. ඉතින් ඒකට කවුරුත් දොස් කිව්වේ නැහැ. දැන් අද එහෙම ඒවා තියෙනවා. අද ජනමාධ්‍යකරුවෝ විදිහට අපිට මං හිතන්නේ ජනමාධ්‍යයට සම්බන්ධ හුදෙනකොට මේ මොකක් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් හරි හොඳ කියවීමක් තියෙන්න ඕනේ. ඊළඟ හොඳ සමාජ දක්මක් තිබෙන්න ඕනේ. ඔහු කාටද ආමන්ත්‍රණය කරන්නේ? ඔහු දේශපාලඥයන් සමග සම්බන්ධ කරලා ඔහු දේශපාලනයත් එක්ක වැටෙනවද කියලා නේ. අර මේ මට මතක් වෙන්නේ මොකද මේ රුසියානු ජාතික සංගීතඥයෙක් හිටියා ප්‍රොකොෆිව් කියලා. ඔහු රොමියෝ ජුලියට් නාට්‍යයට ෂේක්ස්පියර්ගේ සංගීතය සපයන වෙලාවේ ප්‍රොකොෆිව් ඊටම රොමියෝ ජුලියට් මැරිච්ච වෙලාවේ ඊටම හොඳම තාරුණ්‍ය සංගීතයක් වාදනය කරනවා. පස්සේ කාලෙකදී BBC බ්‍රිතාන්‍යයට ගිය වෙලාවක ඔහුගෙන් අහනවා ඔබ මොකද
රොමී ජුලියට් මැරිච්ච වෙලාවේ මේ ශෝකාන්විත අවස්ථාවකදී තාම උද්‍යෝගාත්මක සංගීතයක් නිර්මාණය කරන්නේ. ඔව් කියනවා. මට ඒ කාලේ ඒ වෙලේ ප්‍රශ්න දෙකක් තිබුණා. මම රොමී ජුලියට් එක වැළලෙනවද ෂේක්ස්පියර් එක සදාකල් ජීවත් වෙනවද කියලා. මම බැලුවා මෙතනින් තාරුණ්‍ය මැරෙන්නේ නැහැ. තාරුණ්‍ය කියන එක හැමදාම ඉදිරියට යනවා. ඒ නිසා මම අර වගේ තාරුණ්‍ය සංගීතයක් දුන්නා. ඇත්තටම ඔහු ෂේක්ස්පියර් වගේම අද ජීවත් වෙන ප්‍රොකොෆියව් නේ. ඉතින් ඒවත් මං කියන්නේ මාධ්‍ය කරුවොත් කල්පනා කරන්න ඕනේ. අපි මොකද්ද කරන්න ඕනේ අපේ කාර්යභාරය? අපිට කරන්න තියෙන දේවල් අඩු වෙන්න පුළුවන්. අඩු සීමාව තුළ. මම නිතරම කියන දෙයක් තමයි අර අපි කියනවානේ හරකෙක් බඳිනවානේ ලණුවකින්. වැන්දාම ඌට කන්න පුළුවන් රවුමක් තියෙනවා. නමුත් සමහර හරක් ඉන්නවා බෙල්ල දික් කරලා ඒ රවුමෙන් එහාට පොඩ්ඩක් කනවා. නේ මාධ්‍ය කරුවොත් මං හිතන්නේ අපිට කොටුවක් දෙනවා. ඒ කොටුව ඇතුළත ඉන්න ගාම ඉඳලා හිටලා පොඩ්ඩක් එහාට යන්න ඉන්න. හැමදාම නේ ඉඳලා හිටලා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපේ මාධ්‍යකරෝ කල්පනා කරනවා. එතකොට හැබැයි අර මනසත් වෙනස් වෙන්න ඕනේ. දැන් මාධ්‍ය හිමිකාරත්වය, දේශපාලනය, ව්‍යාපාරය මේ තුනම එකට යන්නේ නැති අරමුණු තුනක් වෙනවා. දැන් ඉස්සරහට අතරම කීර්තිය සඳහා දැන් දේශපාලනය ඉස්සර කලේ කීර්තිමත් දෙයක් සඳහා. කීර්තියක් උපයා ගැනීම සඳහානේ ඩඩ්ලි සේනානායක මම ලියුවේ මට මතකයි ලියුවා. ලංකාදීපිට මම පොඩි ලිපියක් ලියුවා කාලේ. බාහිරව ඉඳගෙන මම දැක්කා ඒ ලිපියත් ඊට පස්සේ ලියුවා රත්නපාල විතාන විශාල ලිපිය ලියලා තිබුණා. ඌ බද ලංකාවේ නැහැ කැනඩාවේ ඉන්නේ. රුපියල් 400 ඒක ගියකින් තිබුණේ. අද රුපියල් 400 කියන්නේ මොකද්ද? මේ දවස්වල පොරටුවට අපි සාමාන්‍ය මිනිස්සු ගන්න කෝටි 49 ගිනුමේ. ලොකුම චෙක් එක ලියලා තියෙන කෝටි චෙක් එක. නේ? අපි නිකන් නිර්වන්දනය වෙලා හිරිවැටෙන මේ ප්‍රවෘත්ති කොයින් යනකොටනේ. ඉතින් අද සමාජයේ ඒකයි. ඉතින් මොකද මෙහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා අපි වදිර පැත්තකට ඉඳලා මේක උනේ නැහැ කියන එක නෙමෙයි. මං හිතන්නේ අර ලක්ෂ්මී අගරකාල් වගේ අපිත් අරගලයක් කරන්න ඕනේ. එතෙන්ට සමාජයේ ගමන් කිරීම සඳහා මෙතුමාලට පුළුවන් විශ්වවිද්‍යාල වලින් අපේ නීතිඥ ශාස්ත්‍රයෙන් ඒගොල්ලන්ට පුළුවන්. මාධ්‍ය වලට පුළුවන්. අපි ශාස්ත්‍ර තුනක් නියෝජනය කළා. එකට එකතු වුණොත් මං හිතන්නේ. තවමත් මං හිතන්නේ මේ රටට මේ ජනතාවට අපිට යම් දෙයක් අර්ථවත් දෙයක් කරන්න පුළුවන් කියලා මම කල්පනා කරනවා. දැන් මේ කතා ස්වරූපයේ පත්තර කලාව පිළිබඳව අර අලියගේ උදාහරණයෙන් ගාමිණී මහත්තයා කිව්වා. එතකොට දැන් මිශ්‍ර ස්වරූපයේ පත්තර කලාවක් හොයාගෙන යමින් තියෙනවා. හැබැයි ඒක මිශ්‍රද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ප්‍රසංගික පත්තර කලාව නම් ඔව් ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රසංගිකයි පත්තර කලාව ගොඩාක් තැන්වල. එතකොට ක්‍රියාකාරීද පත්තරකරුවා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. එතකොට විමර්ශනය කරනවද පත්‍රකාරයා? ඒක ආයෙත් හිතන්න වෙනවා. එතකොට ධම්මදිසානායක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාට අනුව පුවත්පත තමන්ගේ කාර්යභාරය ඉටු කරනවද? එහෙම නැත්නම් අර ABC දෙකේ AB කෙසේ වෙතත් C නැත්තරම නැති වෙලා ගිහලා. ඒක එකක් තමයි නැත්තටම නැති වෙලා නැහැ. යම්කිසි මට්ටමකට එවැනි මේ සම්ප්‍රදායක ඉන්න පුවත්පත් තියෙනවා. හැබැයි ඒවා ජනප්‍රිය නැහැ. ඒවා ජනප්‍රිය නැහැ කියලා කියන්නේ යම්කිසි මේ තෝරාගත් පිරිසක් එක්ක තමයි ඒවා යන්නේ. ඒකට ඒවා විශ්වාස කරනවා. ඒ ක්‍රෙඩිබිලිටි එකෙන් සියරම තියෙනවා. හැබැයි දැන් මම හිතන්නේ අපි හැමෝගම විවේචනයට ලක් වුණු කාරණයක් තමයි මේ විශේෂයෙන්ම මේ අර කියන තුන් ඈඳුතු ග්‍රහණයට අහු වුණු පත්‍රවලට අත්වන ඉරණම. ඒ කියන්නේ හිමිකාරීත්වය ගත්තට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දේශපාලඥයෝ ගත්තට පස්සේ ඒකම දේශපාලඥයා ධන ව්‍යාපාරය දෙකම එක වෙච්ච. මෙන්න මේකේ ඇතුලේ හිරවුණු පත්තරවල ඉරණම ගැන තමයි මම හිතන්නේ මෙතන අපි වැඩිපුර සාකච්ඡා කරුනේ. දැන් වජිර තියෙන ප්‍රධානම ගැටලුව තමයි එකක් අර කිව්වා වගේ. මේ දෙපළම කිව්වා මේ රූපවාහිනියකට හෝ එහෙම නැත්නම් ගුවන්විදුලියකට කරන්න බැරි ගොඩක් වැඩ පත්තරෙන් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්ත. පත්තරේ පුළුවන් චින්තන ලෝකයක් හදන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාලේ දිවයින පත්‍රයේ තමයි මහාචාර්ය නලින්ද සිල්වත් මේක කියන කාරණයක්. ලංකාවේ ජාතික චින්තනය පිළිබඳ අදහස බරපතල ආකාරයේ සමාජ කතිකාවක් බවට පත් කරන්න පුළුවන්කම ලැබුණ දිවයින පත්තරයට. හැබැයි ඔය කාලේ රූපවාහිනියක් තිබුණා. ඔය කාලේ ගුවන්විදුලියක් තිබුණා. බෑ. ඒවට බෑ. ඒකද මම කියන්නේ. තමන් වෙනවා මිසක මේ අනිත් අය වෙන්න ගිහිල්ලා කරගත්ත විනාශයක් මේ කරගෙන තියෙන්නේ. ඊළඟට ගත්තොත් එම ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ සාකච්ඡාව. HR ජෝතිපාල මහත්මයාගේ මරණෙත් එක්ක මට මතකයි නිහාල් පිරිස් තමයි අමනුකම ලියුවා ඇදවටන සංස්කෘතික බල කනත්තේ සංස්කෘතිය ගැන. එතකොට මේ කතිකව ඉන්නේ. ඒ කියන්නේ ඒකට මැදිහත් වුණු මැදිහත් කරු. අති දැවැන්ත සාකච්ඡාවක් සමාජය තුළ ගොඩනැගුණා. ඊට අවුරුදු 20කට පස්සේ මම ගිහිල්ලා මමයි ධම්මික සෙනවිරත්නයි මේ සම්මුඛ සාකච්ඡාවක් කරා සරත් අමනුකමත් එක්ක. දැන් ඔයා මොකද හිතන්නේ ජනප්‍රිය සංස්කෘතිය ගැන කියලා?
ඒක සිළුමිණි පත්තරේ කොටස් දෙකකට ගියා. ඒ කියන්නේ ලංකාවේ පත්තර මොකක්ද කියන එක අඳුනාගත්ත මොහොතේ ඒ රාජකාරිය හරියටම පත්තර වලින් සිද්ධ වුණා. දැන් වෙලා තියෙන දේෙන් ගැලවෙන එකනේ අපිට කරන්න තියෙන මූලිකම කාරණේ වජිර. දැන් එහෙම ගත්තට පස්සේ පත්තරවල කාර්යභාරය ඇත්ත. එල්ලල් මහත්තයා කිව්වා ඒක ඉවර වෙන්නේ නැහැ. සමාජයේ දැනුවත් කිරීම ඊළඟට ගත්තොත් එහෙම ඇත්තටම අර වජිර කිව්ව කතන්දර කලාව නෙමෙයි ඇත්තටම වජිර ඒක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අර අලියා ගහපු තරුණයාගේ ඒ මැරිච්ච තරුණයා හරහා විවරණය කරන්න පුළුවන් සමාජ දුක්ඛාන්තය නැත්නම් සමාජ යථාර්ථය කරන්න පුළුවන් පත්තරයකට පමණයි. පත්තරයකට පමණයි. මේ මෑතම සිද්ධියක් මම ගන්නවා. මම දැක්කා මේ මොකද මගේ මේ මිතුරෙක් කතුරුවරයා මහින්ද ඉලේපෙරුම. මේ මහින්ද ඉලේපෙරුම පත්තරේ ඉන්න ඒ කියන්නේ ප්‍රධානියා. දැන් ඒකේ මේ ඉරිදා ලිපියක් තිබුණා අර මේ ටිපර් එකට පොලිස් නිලධාරීන් යට කරා හෝ යට වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන්. දැන් ඒක කියවනකොට දැනෙනවා ඒ රියදුරාගේ පැත්තනොත් ලොකු කතාවක් තියෙනවා. ලොකු කතාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බලන්න එකපාරම රූපවාහිනියෙන් වාර්තා කරේ මොකද්ද? රේඩියෝකින් වාර්තා කරේ මොකද්ද? ටෙලිෆෝන් එකට එන මේ මැසේජ් එකකින් වාර්තා කරේ මොකද්ද? යට කරලා මැරුවා. යට කරලා මැරුවා. හැබැයි ඒ කතාව හොයනකොට ඒක ඇතුළේ තියෙන ඛේද වාචකය මුළු මනින්ම අපිව විනාශ කරනවා. විනාශ කරනවා. ඒක කරේ පත්තරේ. ඒක කරේ පත්තරේ. මේක කරන්න බෑ වදිර. ඒක මම කිව්වේ අනවශ්‍ය තරංකාරයක් හදාගෙන බොරු තරංකාරෝ ටිකක්. අනිත් එක කියන්නේ ලංකාවේ රූපවාහිනී නිසා ගුවන්විදුලිය කියන්නේ පරාජිතයන්ගේ ශේෂ්ත්‍රයක්. පරාජිතයන්ගේ ශේෂ්ත්‍රයක්. ඔය ගොඩට පත්තරේ වැටෙන්න හොඳ නැහැ. හැබැයි වැටෙන්න වෙලා තියෙනවා. මොකද හේතුව? පත්තරේ බලවත් වුණා. බලවත් වෙන්න ඕනි නැති කට්ටියක්. ඒක තමයි මේ අලුයන්සේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හිමිකාරිත්වය. මොකද දැන් පත්තර අපි හැමෝටම පටන් ගන්න බෑනේ. කමනේ අපිට හැමෝටම මේකට ප්‍රාග්ධනයක් අවශ්‍යයි. ඒ ප්‍රාග්ධනය තියෙන කාටද? ඊළඟට පහුගිය කාලේ ලංකාවේ අවුරුදු දැන් දශක 3-4ක් තිස්සේ ලුම්පන් එලිට් එකක් හැදුණනේ වජිර. පාදඩ ප්‍රභූන් ටිකක් හැදුණා. නිෂ්පාදන ක්‍රියාවලියට කිසිදු දායකත්වයක් නැති අයට කියන්නේ පාදඩ මේ නිර්ධන පන්තිය කියලා මේ මාක්ස්වාදී ඇතුලේ. ඒ කියන්නේ මාක්ස්වාදී ඉගැන්වීම් ඇතුලේ කියන්නේ පාදඩ නිර්ධනීන් කියලා කට්ටියක් ඉන්නවා. ලුම්පන් ඒක ගොඩක් වෙල් මාවසෙතු. ඒක නිෂ්පාදන ක්‍රියාවලියට කිසිම සම්බන්ධයක් නැති මේ නිර්ධන පන්තිය. දැන් ලෝකේ ඉන්නවා නිෂ්පාදන ක්‍රියාවලියට කිසිම සම්බන්ධයක් නැති ප්‍රභූන් ටිකක්. ඊයට අපි කියමු පාදඩ ප්‍රභූන් කියලා. මේ ලෝකේම මේ පුවත්පත් කලාව රූපවාහිනී කලාව මේවා අත්පත් වුණා මේ පාදඩ ප්‍රභූන්ට. එතකොට මොකද උනේ? අසරණ වුණා. ඒ කියන්නේ මම දන්න ඊටම කෘතහස්ත කතුරුවරුගේ දුක් ගැනලි මං අහලා තියෙනවා. හරි. ඊටම ශෝකාන්තයක් ඒවා. ඉතින් එහෙම ගත්තට පස්සේ දැන් වෙලා තියෙන දේ තමයි අපි කොහොමද ආපහු පත්තරයක් පටන් ගන්න කියන එක. පත්තරයක් පටන් ගන්න කියන එක. ඒ පත්තරේ නම් අර හිමිකාරයට යට වුණ එකක් දේශපාලනයට යට වුණ එකක් නෙවෙයි විය යුතුයි. එහෙම වුණොත් විතර වජිර මම කියන්නේ තවමත් නොනසී පවතින නිසා තවමත් අත්‍යවශ්‍ය ශ්‍රේෂ්ඨයක් වෙන පුවත්පත් කලාව අපිට රැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් අර කිව්ව කාරණයත් අපි රස්සාවට ගුරුකම කරන්නේ. හැබැයි සමාජ මැදිහත්වීමක් කරන මිනිස්සෙක් මගේ මැදිහත්වීම මම කරන්න සූදානම් ඕනම කෙනෙක් එක්ක වෙලා. දැන් මිනිස්සු සංස්කෘතික විශ්වයකට ප්‍රවේශ කරන්නට සහ මානව ශිෂ්ටත්වය ඇති කරන්න පත්තර වාර්තාකරුවට පත්තර කලාවට තියෙන වගකීම ගැන කතා කළම වෙල්ලල මහත්තයා අපි අවසානයක් හොයලා. ඒක පටන් ගැනීම හොඳයි. ඔබතුමාගේ ප්‍රශ්න ඉතාම සාර්ථකයි. මට කියන්න තියෙන්නේ ලෙනින් බලයට පත් වුණාට පස්සේ ගම්වල මිනිස්සු ලෙනින් හම්බෙන්න ආවා. ඈත ප්‍රදේශවල නොතාම නොදුණු ප්‍රදේශවල මිනිස්සු ඇවිල්ලා ලෙනින් හම්බෙන්න ආවා. ලෙනින් ඉඳ නැහැ. කුස්කියා බාරයාවට දුන්නා මේ හම්බෙන්න කියලා. කුස්කියා ඉතින් මිනිස්සු නඩ ගාලා කතා කරනවා. කතා මිනිස්සුන් ඉල්ලීම මොකද්ද? මොනවද ඔය ඉල්ලීම කියලා අහනවා. බලය විප්ලවවාදී ආණ්ඩුවක් තියෙන මොනවද ඔයගොල්ලෝ ඉල්ලීම කියලා. ඒ මිනිස්සු ඉල්ලේ පාසලක් දෙන්න අපිට කියලා. ශනිකව මාස 6 පාසලක් දෙන්න බෑ. ඔයගොල්ලෝ යන්න මම පාසලක් එවනවා කියලා කිව්වා. කුස්කියා කිව්වා. යවුවේ මොකද්ද? ප්‍රෞಢ පත්තරේ. පත්තර ප්‍රජාශාලාවට පත්තරේ තියලා මිනිස්සුන්ට එලකෝ බලන්න කියලා. පත්තරේ තිබුණ සියලු සමාජ දැනුම තිබුණා. සියලු අධ්‍යාපනය තිබුණා. සියල්ල පත්තරේ තිබුණා. ඔය පත්‍ර ඉස්කා තිබුණා, ප්‍රෞඩා තිබුණා, පත්‍ර කීපයක් ඇරියා. මේ මාස 6ක් පස්සේ තමයි පාසල් හැදුවේ. ඒකෙන් මම කියන්න අදහස් කරන්නේ සමාජ දැනුම දෙන එකම ආයතනයක් හැටියට පුවත්පත අද ලෝකෙටම අවශ්‍යලා තියෙනවා. අද ඒක අවශ්‍යලා තියෙනවා. ඒ නිසා තමයි අද මේක පැවැත්ම තියෙන්නේ. මේ ළඟදී මම සහභාගී වුණා තුර්කියේ තිබිච්ච
ලෝක පුවත්පත් සමතුල සභාපතිවරුන්ගේ රැස්වීමට ඒකෙදී ලෝකෙම කට්ටිය සභාපතිවරු කතා කරගෙන කිව්වේ ප්‍රවෘත්ති හිඟයක් තියෙනවා වැකුම් එකක්. ප්‍රවෘත්ති වැකුම් එකක් තියෙනවා ලෝකේ. ප්‍රවෘත්ති දෙන්නේ නැහැ කියන එක. ප්‍රවෘත්ති සමාජයට යන්නේ නැහැ කියන එක. ඒකද ඊටම ගැඹුරු විග්‍රහ තිබුණා. ඒකේ මේ අපේ රටෙත් ඒක තියෙනවා. ප්‍රවෘත්ති එන්නේ නැත්තේ මොකද? ප්‍රවෘත්ති සංගවනවා. ප්‍රවෘත්ති දෙන්නේ නැහැ. මාධ්‍ය කාර්ය වන්නේ සංගවා ඇති ප්‍රවෘත්ති අරගෙන ජනතාවට දෙන එක. නියම ප්‍රවෘත්තිපත් වාර්තාකරු කියන්නේ කවුද? සංගවා ඇති ස්ථානට ගිහිලා තොරතුරු ගන්න එක. වහලා තියෙන පෙට්ටිය අරින එක. ඒක තමයි ප්‍රවෘත්තිය වෙන්නේ. ඒත් දෙන්නේ නැහැ ලෝකේ. ඇයි හේතුව? මත්ද්‍රව්‍ය වලින්ද ප්‍රවෘත්ති දෙනවද? නැහැ. මිනිමරුව ප්‍රවෘත්ති දෙනවද? නැහැ. හංගනවා. ඒ සිදුණු ආකාර දෙනවද? නැහැ. වසන් කරනවා. නියම ප්‍රවෘත්ති ජනතාව අතර දෙන්න විදියක් නැහැ. හිඟයක් තියෙනවා. ආර්ථික තොරතුරු දෙන්නේ නැහැ. ආණ්ඩුව විසින් ආර්ථික තොරතුරු දෙන්නේ නැහැ ජනතාවට. රටටම ලෝකෙටම දෙන්නේ නැහැ. ආර්ථික තොරතුරු සංගවනවා. නිෂ්පාදන සම්පත් හංගවනවා දෙන්නේ නැහැ. ඒ ඊළඟ අවුරුද්දේ සම්පත් කොච්චර ප්‍රමාණයක් වැය වෙනවද? වැටු ප්‍රමාණය කොහොමද කියන එක ජනතාවට දෙන්නේ නැහැ සංගවනවා. ඇයි හේතුව? ඒ නිසා ප්‍රවෘත්ති හිඟයක් තියෙනවා. ප්‍රවෘත්ති එළිදරව් කිරීම සහ පුවත්පතේ කාර්ය වෙන්න ඕන ප්‍රවෘත්තිය හරියට සොයාගෙන දෙන එක. ඒක දෙන එක අමාරුයි. මරනවා. මිනිහ මරනවා. පුජ්‍ය වාර්තාකාරය මරනවා. ඒ ලෝකෙම සිද්ධ වෙන දෙයක් ඒක. විශේෂයෙන් ප්‍රවෘත්ති පිළිබඳව සහස්‍ය තොරතුරු එළිදරව් කරනගේ ජීවිතවල තර්ජනයක් තියෙනවා. ලංකාවෙත් තියෙනවා ඒක. රහස් තොරතුරු දෙන්න. හැබැයි රහස් තොරතුරු එළිදරව් කිරීම තමයි පුවත්පත කාර්ය වෙන්නේ. ඒක සංගවන්න දෙන්න බෑ. මේක තමයි අපි දකින්න ඕන දේ. ඇත්තටම කළ යුතු කාර්ය වන්නේද ප්‍රවෘත්ති ජනතාවට දෙන එක තමයි පුවත්පතේ වගකීම වෙන්නේ. එහෙම දෙන්න අමාරුයි. ඒකට හේතු වෙලා තියෙන්නේ තර්ජනයක් තියෙනවා. මේ තර්ජනය මිදීම අවශ්‍යයි. ඒ මිදීම සඳහා පුවත්පත් කලාවේ යෙදෙන අයගේ එකමුතුකම අවශ්‍යලා තියෙනවා අද ලෝකෙට. මුළු ලෝකෙටම. ඉන්දියාවට විශේෂයෙන් ඉන්දියාවත් එකතු කරනවා පුවත්පත් වාර්තාකරුවන්ගේ සමිති, කතුරුවන්ගේ සංවිධාන පිටවල තියෙනවා. ඔවුන් පාට බයිනවා. නිර්භයාගේ මරණ වෙලාවේදී පාසල් ශිෂ්‍යාවක් නිර්භයා මරලා දැම්මා. වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයෙක් මරලා දැම්මා. ශිෂ්‍යා මරලා දැම්මා. ඒකෙදි පාට බැස්සේ කවුද? මාධ්‍යවේදීන්. මාධ්‍යවේදීන් අරගලෙන් තමයි ආවේ. තොරතුරු එළිදරව් වුණේ. මාධ්‍යවේදීන් සටන් කරා. ඒ නිසා මාධ්‍යවේදීන් රටක ඉදිරි ගමන් බලවේගය බවට පත් වෙලා තියෙනවා. ඒක අපිට අමතක කරන්න බෑ. මාධ්‍යමත් තමයි රට අනාගතේ පවතින්නේ. මංකොල්ල කන්නේ මොනවද? දූෂණය තියෙන කොතනද? අල්ලස් ගන්න කොතනද? වංචාව තියෙන කොතනද? දේශපාලනඥයන් සංගවිලා ඉන්නේ කොතනද? මේ පිළිබඳව එළිදරව් කිරීම යුතුයකම මාධ්‍යයට තියෙන එක පුවත්පතක් විසින් කරන්න ඕන කාර්යයක්. ඒක ඉෂ්ට වෙනවා නම් හරියට ජාපත් සමාජයක් අපිට බිහි කරගන්න පුළුවන් වෙනවා. ජාපත් සමාජයක් බිහි කරගන්න නම් සංගවාගත තොරතුරු සමාජයට දෙන්න ඕන. රටට දෙන්න ඕන. ඒ යුතුයකම තියෙන මාධ්‍යයට විශේෂයෙන් පුවත්පත් වාර්තාකරුවන්ගේ අතේ මේක තියෙන. ඒක අපි උදුරාගත යුතු දෙයක්. අපිට ලබා ගන්න හැකි දේවල් තියෙනවා. ඒ ලබාගත හැකි දෙයක් තමයි තොරතුරු. දැන් තොරතුරු පනත ආවට පස්සේ යම් ප්‍රමාණයකට අපිට තොරතුරු රසක් ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒත් ඊට වඩා ප්‍රවෘත්ති වාර්තාකරුවගේ කාර්ය බලවත්. කතුරුවරයාගේ කාර්ය බලවත්. අද ලෝකේ ඉන්න ප්‍රබලම පුද්ගලයා කවුද කියලා අහුවොත් මම කියන්නේ කතුරුවරයෙක් කියලා. කතුරුවරයා තමයි ප්‍රබල. ඊට රටේ ජනාධිපතිවරයෙකුට වඩා ප්‍රබල පුද්ගලයෙක් වෙනවා කතුරුවරයෙක්. ඔහු එළිදරව් කරොත් ජනාධිපතිවරයාගේ වැරදක්. කොයිතරම් බලවත් පුද්ගලයාද කතුරුවරයා. කතුරුවරයාට ශක්තියක් තියෙනවා රට වෙනස් කරන්න. කතුරුන්ගේ බලය ඒකයි, පුවත්පත්වල බලය ඒකයි. හැබැයි මේක අපේ රටේ තාම ශක්තිමත් ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අඩුපාඩුව තියෙනවා. මම හිතන්නේ සෝමසේන මහත්තයා එක කරා ඇති. මොකද සිද්ධියන්නේ ඒ පුවත්පත් කතුරුන් එහෙම තුන. දැන් ලංකාවේ වුණත් එහෙනම් අපි හිතන්නේ සුනාමි එකේදී දරුවෙක් නැති වෙන ලංකාව. දැන් චිත්‍රපටයකට ගහලා තියෙන මම දැක්ක මෑත ඒක. ඒ දරුවාට අයිතික දරුවා හොරකම් කළා. හොරකම් කළේ ලංකාවේ රෝහලක මේකත් තිබුණා. ජනමාධ්‍යකරුවෙක් ඉදිරියට අරගෙන ගියා. ගියාම ඒ දරුවා ලැබුණා. නේ ඒ වගේ එහෙම එක ඇත්ත දැන් අපේ වෙලාල් නීතිඥතුමා කියනවා වගේ ජනමාධ්‍යකරුවන්ට එහෙම නිදහසේ ප්‍රවෘත්ති වාර්තා කරන්න පුළුවන් කමක් නැහැ. මම ඊයේ පෙරේ දැක්කා රූපවාහිනී මාධ්‍යක දැක්කා එක මත්කුඩු ජාවාරම් කරුවෙක් තර්ජනය කළා තියෙනවා උඹව අපි මරනවා කියලා. ඒ කියන්නේ මේ හිරගෙදර ඇතුළේ ඉඳගෙන ඔව් බූස් එක කඳවුර ඇතුළේ ඉඳන් කියනවා අපේ මත් මෙහෙයුම් කරන කෙනෙකුට කියනවා උඹව මරනවා කියලා. ඒතකොට මොකක්ද තියෙන රැකවරණය? සමාජයේ ඉස්සල් පළවෙනි දේ තමයි
රැකවරණය. අපි හිතනවා ඒ රැකවරණය කියන එක පිළිබඳ මේ ආණ්ඩුව ඉතාම උනන්දුවෙන් කටයුතු කරන වයික පෙන එක කිව යුතුයි. ඒ නිසා මම හිතනවා දැන් කෙනෙක් අහුණ දැන් අහුවා ත්‍රස්තවාදීන් 10 ගණනක අපි විනාශ කළා දැම්මා. ඇයි ඔබට බැරි මේ පාතාලේ ඉන්න 200ක වගේ පිරිසක් විනාශ කරන්න කියලා ආරක්ෂක ලේකම්තුමා ඇහුවා. මම ඉතාම ප්‍රශංසා කළා ඔහුගේ වචනයට. මොකද ඇයි අපිට බැරි? ඉතින් ජනමාධ්‍යවල මේවා හිර කරනවා නම් නමුත් එහෙම වෙන්නේ නැහැ. ගිනි අවි සහ ගිනි කෙල කියන විශේෂාංග අපි ඉදිරිපත් කළේ දිවයිනේ. පාතාලේ ගණ ඉස්සෙල්ලා අපි ලිව්වා. මොකද ඔහුට උනේ ලංකාවේ ඉන්න බැරුව ගියා. ඔහු ගියා පිටරටකට. පස්සේ ඔහු ආවන් රේසස්. ඉතින් අපි ඒ වගේ දේවල් දිවයින පොත්පත් ඇතුළත ඒ වගේ අනාවරණ නොතරම් කළා. එලිතරවන් කළා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර නිජකම විලාල් මැතිතුමා කියනවා වගේ අපිට ඒක සමාජ ආරක්ෂාවක් නෑ. මොකද්ද? පුවත්පත් කලාවිදය ගත්තාම ඔහු සරණාගතයෙකු තත්ත්වයට පත් වෙනවා. දේශපාලනය සහ සමාජ අධිපතිත්වයේ ධනය බලය මේ ඉදිරිපිට ගවෙන්නේ. හොඳයි මං හිතනවා අපිට ඉතාම සාර්ථක සංවාදයක් අදහස් එකතු කිරීමක් කරන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම පුවත්පත් කලාවට ප්‍රවිෂ්ඨ වෙන බලාගෙන ඉන්න අය, පුවත්පත් කලාවේ නියැලිලා ඉන්න අය, පුවත්පත් කලාව පිළිබඳව සොයා බලන මේ හැම දිනාටම වැදගත් සාකච්ඡාවකට එකතු වුණු නීතිඥ කොග්ගල වෙල්ලාල මහත්මයාට ස්තුතියි. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්මදිව දිසානායක මහත්මයාටත් ස්තුතියි. ඒ වගේම ගාමිණී සුමනසේකර මහත්මයාටත් ඊටාම ගෞරව කරමින් අපි ස්තුතිවන්ත වෙනවා. අද පුවත්පත් සාහිත්‍ය පිළිබඳව කතා කළේ තවත් සාහිත්‍ය ලියමන් සහිත තැනක අපිට හමුවන්න පුළුවන් ඔබව ලිවිසැරි ප්‍රේමේදී.